ඔබ කැලමින දේශපාලනයේ කතාව සුලිය සමග විශේෂයෙන්ම ඉන්ධන සහ විදුලිය පිළිබඳ සංවාදය තවදුරටත් ඉදිරියට සමාජය තුළ යමින් තිබියදී විදුලි කප්පාදුව පැය දෙකක කාලයක සිට අද දිනේ සිට පැය 4:00මාරක කාලයක් දක්වා ඉදිරියට රැගෙන යන්නට සිදු වුණා. අතරතුරේම ඊයේ සහ අද දිනවල තවත් ඉන්ධන තොග දෙකක් මෙරටට ලැබුණු බවත් වාර්තා වුණා. ඒ වගේමයි පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලැබුණු බව පාර්ලිමේන්තු පුස්තකාලයට ලැබුණු බව කතානායකවරයා අද දවසේදී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. මේ ආශ්‍රිතව තවත් බොහෝ කරුණු කාරණාවන් දේශපාලන ලෝකයේ තුල සංවාදයට බඳුන් වෙමින් තිබෙනවා. ඒ කාරණාවන් සමග අපි සූදානම් අද දවසේත් විශේෂයෙන්ම මේ පවතින දේශපාලන තත්ත්වය සහ රටේ අද දවසත් හෙට දවසත් විග්‍රහ කරගන්නට මේ කැලමින දේශපාලනයේ කතාව සුලිය. අද දවසේත් වඩා තරවත් වූ සංවාදයක් ගොඩනගා ගැනීම සඳහා අප සභිකින් සිව් දෙනෙකුට ආරාධනා කළා. විශේෂයෙන්ම රජයේ පාර්ශවය නියෝජනය කරමින් අද දවසේදී සහභාගී වුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මන්ත්‍රීතුමන් අපි ආයුබෝවන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරු මන්ත්‍රීතුමන් සහභාගී වෙනවා. අපි ඔබතුමන්ව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක මන්ත්‍රීතුමන් සහභාගී වෙනවා. අපි එතුමන්වත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමන් සහභාගී වෙනවා. අපි එතුමන්වත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔවුන් සිව් දෙනා සමග අප සූදානම් මේ පවතින දේශපාලන තත්ත්වය සහ රටේ අද දවසේ පවතින තත්ත්වයත් ඒ වගේම රට හෙට දවසේ ගමන් කරගන්නා උදිශානතිය පිළිබඳවත් සංවාද කරන්නට අප සංවාදය ආරම්භ කරන්නට පුරුදු ලෙසම ආරාධනා කරනවා. රාජ්‍ය පාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මන්ත්‍රීතුමාට. ස්තුතිවන්ත වෙනවා පියල් අද දවසේ සියත සුලියට ආරාධනා කිරීම පිළිබඳව. අපි අද මේ රටේ විශාල විවිධාකාරයේ ගැටලු රාශියක් මුහුණ දීලා තියෙන අවස්ථාවක පවතින දේශපාලන තත්ත්වයන් සම්බන්ධව සාකච්ඡා කරන්න මේ ආරාධනා කිරීම මම හිතන්නේ අපි හරයාත්මකව පාවිච්චි කරයි කියලා අපි කවුරුත් මොකද අපි ගොඩක් වෙලාවට හොඳ බලාපොරොත්තු රාශියක් ඇතුළු ආවත් සමහර වෙලාවට අනවශ්‍ය කාරණා ගොඩක් මැද්දේ කාලගොට්ටියක් විතරක් වෙලා ඒ විවාදය නැත්නම් ඒ අපේ සාකච්ඡාව අවසන් වෙන බව තමයි ගොඩක් අය අපිට කියන්නේ. ඒ නිසා අපි හිතනවා අද දවසේ වුණත් පාර්ලිමේන්තුවේ තෙවෙනි තත්ත්වයක්. අදත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විසින් යෝජනාවක් ගේනවා. විපක්ෂයේ විසින් ආණ්ඩුවට විරුද්ධව පවතින තත්ත්වයට ආණ්ඩුව පෙළ ආණ්ඩුව අසමත් ආණ්ඩුව කරන කටයුතු හරි නෑ කියන කාරණාව කියලා යෝජනාවක් ගෙනල්ලා හැබැයි යෝජනාව ස්ථිර කරගෙන ඉදිරියට යන්නවත් විපක්ෂයට බැරි තත්ත්වයකට පත් වෙනවා. විපක්ෂය අවසානයේ තමන් ගෙනාපු යෝජනාව පවත්වාගෙන යන්න සභාවේ ඝනපූර්ණේ තියාගන්න තරම්වත් පුළුවන්කමකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි අවාසනාවන්තව නිකන් අර අපි කාලේ කාදැමීම පාර්ලිමේන්තුව රැස් වෙනවා කියන්නේ විශාල මුදලක් වියදම් වෙන අවස්ථාවක්. ඉතින් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව තුළ අපි සාකච්ඡා කරන්න ඕන නම් හරයාත්මකව සාකච්ඡා කරන්න යම් දෙයක් ගේන්න ඕනේ. හැබැයි ඒකට දෙපාර්ශ්වයේ ඊටාම හොඳින් ඒකට මුහුණ දීලා ඒකේ අඩුතරම ඝනපූර්ණේවත් තියාගන්න. ඉතින් එවැනි අවාසනාවන්ත තත්ත්වයන් පත් වෙලා තියෙන අපි මේ වෙලාවේ බොහෝ වෙලාවට විපක්ෂය උත්සාහ කරනවා ආණ්ඩුවට විරුද්ධව නිරන්තරයෙන් ආණ්ඩුව පෙළ සහ ආණ්ඩුව අසමත් කියන්න උත්සාහයන් දරනවා. ඒ වගේම ආණ්ඩුවේ වැඩපිළිවෙල දිගින් දිගට විවේචනය කරත් කිසිවිටක පියල් විපක්ෂය විසින් මේ පවතින ගැටලු වලට විශේෂයෙන් ඩොලර් අර්බුදයට එහෙම නැත්නම් පවතින ආර්ථික අර්බුදයට සහ මේ රට මේ අවස්ථාවේ මුහුණ දෙන විවිධ ගැටලු වලට විපක්ෂයේ කිසිදු යෝජනාවක් නැහැ. හැබැයි විපක්ෂයේ විවේචනයේ දීර්ඝ අර සම්ප්‍රදායික විපක්ෂයක් විදිහට කටයුතු කරනවා. ඒ තුළ රටේ ජනතාවට ලැබෙන දෙයක් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මේ වෙලාවේ අපි කවුරුත් වගකීමක් ඇතුව කටයුතු කරනවා නම් අපේ රට පත් වෙලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න සහ ජනතාවට යම් සහනයක් දෙන්න. මොකද අපි කතා කළා කියලාවත් අපි ගහගත්ත බැනගත්ත කියලාවත් රටේ ජනතාවට වැඩක් නැහැ. ජනතාවට වැදගත් වෙන්නේ ඔහු මුහුණ පාලා තියෙන ගැටලු විසඳන්න මේ ඔහුන් පත් කරපු මහජන නියුතු කොහොමද කටයුතු කරන්න කියන කාරණා. ගොඩක් වෙලාවට මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට යෝජනා සහ චෝදනා එල්ලවීම තමයි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම විපක්ෂය තුළදී හරයාත්මකව මේ කාරණාවදී මැදිහත්
පැවැත්වීම අපි අත්‍යවශ්‍යයෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ආණ්ඩුව විදිහට මේ මුහුණ දීලා තියෙන අර්බුදය අපි දන්නවා. මේ වෙලාවේ ජනතාව බඩු මිල ඉහළ යාම පිළිබඳව බරපතල අර්බුදයක ඉන්නවා. ඒ වගේම රටේ මේ ලෝක වසංගත තත්ත්වෙත් එක්ක ඩොලර් අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ආර්ථික අපවාතයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ජනතාව ඒ තුල විවිධ අංශයෙන් විදුලිය පැත්තෙන් ගත්තත් අනිත් පැත්තෙන් භාණ්ඩ මිල පැත්තෙන් ගත්තත් ඉන්ධන සම්බන්ධව ගත්තත් විවිධ අර්බුද වලට පෝලිං ක්‍රමයක් ඇති වෙලා තියෙනවා. හැබැයි මේක අපේ රටට විතරක් හෝ අපේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෝ අගමැතිතුමා ගෙනාපු දෙයක් නෙමෙයි. මේ කවුරු බලයේ හිටියත් විපක්ෂයේ ඉන්න අය අද බලයේ හිටියත් මේක මේට වඩා වැඩි බරපතල අර්බුදයකට මුහුණ දෙනවා මිස මේකට සාධාරණව මුහුණ දෙන්න වෙන ක්‍රමවේදයක් කොහොම කියලාත් නැහැ. මම හිතන්නේ එහෙම පුළුවන් කමකුත් නැහැ. මේකට අපි සාමූහික ප්‍රයත්නයක් දරන්න ඕන. මෙතනින් ගොඩ එන්න ඉතින් විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කොවිඩ් ව්‍යසනය ඇතුලේ මේ රටේ ජනතාව සුවපත් කරන්න මරණ ප්‍රමාණය අඩුගෙන රෝගීන් අඩු කරගෙන රට හොඳ තැනකට ගෙනහිල්ලා අද අපි මේ මට්ටමින් ජීවත් වෙන්නේ ඒ එන්නත් කරන්නේ සාර්ථකව කරපු නිසා. එන්නත් කරන්නේ සම්බන්ධවත් විවිධ චෝදනා තිබුණා. අපිට එන්නත් නොලැබෙයි කියලා කිව්වා. ලැබුණත් චීනයෙන් විතරයි ලැබෙන්නේ කිව්වා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා ලෝකයේ තියෙන හොඳම එන්නත් වර්ග ටික ගෙනල්ලා අද එන්නත් එකක් දෙකක් නෙමෙයි අද තුනක් ලබා දීලා ජනතාව මරණ ප්‍රමාණය අඩු කරගන්න වගේම රෝගීන් වෙන ප්‍රමාණය අඩු කරගන්න සහ අද ලෝකයේ අපේ මුල් අවස්ථාවේදී අපිට මේ ප්‍රශ්න ගොඩක් ඉන්න හේතුව අපිට ලැබිච්ච ආදායම සංචාරක කර්මාන්තයෙන් ඒ වගේම අපේ විදේශීය ශ්‍රමිකයෝ අපිට උප මුදල් මේවා නැති වෙන්න හේතු කාරණා ගොඩක් ආ මේ කොවිඩ් ව්‍යසනේ. හැබැයි අද වෙනකොට සංචාරක කර්මාන්තය නැවත අලුතින් හොඳ පණ ගහලා ඉස්සරහට යමින් තියෙනවා. ඒ වගේම ලෝකයේ සංචාරය කරන හොඳම රටවල් අතරට අපේ රට නම් කරලා තියෙනවා මේ වගේ ව්‍යසනකාරී වෙලාවක. ඒ වගේම එන්නත් කරන්නේ සාර්ථකම රටක් බවට අද පිළි අරගෙන තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ රටේ ජනතාවගේ අනිකුත් සංවර්ධන කටයුතුත් රටේ යටිතල පහසුකම් සහ අනිකුත් කටයුතුත් ආණ්ඩුවක් විදිහට අපි කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරගන්න අර්බුදයක් තිබුණා වුණත් ආණ්ඩුව උත්සාහ දරනවා. ආණ්ඩුව තමන්ගේ යුතුයකම වගකීම අතහැරලා නැහැ. යම් ප්‍රශ්න තියෙන බව ඇත්ත. ජනතාව පීඩාවට පත් වෙලා තියෙන බව ඇත්ත. ජනතාව පීඩාවට පත් වෙලා නැහැ කියලා අපි කියනවා. ඒක පට්ටපල් බොරුවක්. හැබැයි ජනතාව පීඩාවට පත් වෙලා තියෙන හැබැයි ඒක අපි ආණ්ඩුව ඇති කරපු දෙයක් හෝ එහෙම නැත්නම් මේ ආණ්ඩුව නිසා වෙච්ච සිද්ධියක් නෙමෙයි. මේක දිගින් දිගටම මේ ලෝක සංගත තත්ත්වයක ලෝකේ හැම රටකම භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. බොහෝ රටවල් වල පෝලින් තියෙනවා. බොහෝ රටවල් වල ජනතාවගේ ආර්ථික පිළිබඳ ප්‍රශ්න ආහාර මිල ඉහළ යෑම සහ විවිධ තත්ත්වයන් වලට මුහුණ දීලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපි වගේ පුංචි රටක් කළමනාකරණය කරන එක ලේසි නෑ. හැබැයි අපි යම් ප්‍රමාණයකට කළමනාකරණය කරන තියෙනවා. හැබැයි මම කියන්නේ නෑ හොඳටම කරේ අපි කියන කාරණාව. මොකද අපි අර්බුදයක ඉන්නේ. ඉතින් මෙතනින් ජනතාවත් ගොඩ අරගෙන අපි රටත් ගොඩ ගන්න ඕනේ. ඒකට අපිට යම් වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. විපක්ෂය කිව්වේ ජනවාරි පෙබරවාරි වෙනකොට මුළු රටම හාන්සි කන්න නැති වෙයි, බොන්න නැති වෙයි, ජීවත් වෙන්න නැති වෙයි කියලා. හැබැයි අර්බුදය ඇතුළෙත් කොහොම හරි රට ඉදිරියට යනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා හෙට දවස ඉදිරි කාල පරිච්ඡේදයේදී මේක යම් කළමනාකරණයක් කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි කියලා. සුති ඔබතුමන්ට අජිත් මාන්නප්පර මන්ත්‍රීතුමනි විශේෂයෙන් එතුමන් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව ෆේල් කියලා කිව්වට හැම වෙලාවෙම විපක්ෂයට අද දවසේදී පාර්ලිමේන්තුව තුළ ඔවුන් ගෙන අපු යෝජනාව පවත්වාගෙන යාම ගණපූර්ණවත් තියාගන්න බැරුණා. සාමාන්‍යයෙන් අපේ ගෙන අපු යෝජනාව නෙමෙයි කල් තැබීමේ යෝජනාව කියන්නේ විවාද ඔක්කොම ඉවරලා හවසට තියෙන එක. ඒක සාමාන්‍යයෙන් ඝනපූර්ණ ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව. දැන් මේ විපක්ෂයට වැලේ නැති හින්දා ඝනපූර්ණේ ඉල්ලුවා. සාමාන්‍ය සම්ප්‍රදානුකූලව ඝනපූර්ණයක් ඉල්ලන්නේ. ඒකට සාමාන්‍ය මන්ත්‍රීවරු කතා කරන මන්ත්‍රීවරු ටික විතරයි සභාවේ ඉන්නේ. හැබැයි ඝනපූර්ණයක් ඉල්ලුවොත් ෆේල් වෙනවා. මේගොල්ලන්ට අර වැලේ නැතිකොට මොන හරි ෂෝ එකක් දෙන්න ඕනේ තමයි ඉල්ලුවේ. ඒක සම්ප්‍රදානුකූලව මොකද සභාව නෙමෙයි. මහා සභාව නෙමෙයි. කල්තබීමේ යෝජනාව කියන්නේ මහා සභාව ඉවරුණාට පස්සේ ගොඩක් මන්ත්‍රීවරුත් යනවා. මාධ්‍යයක් නැහැ ඒ වෙලාවට. මාධ්‍යයත් නැහැ කවුරුත් නැතුව නිකම් මන්ත්‍රීවරුගේ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි මේ කියනවා ආණ්ඩුව කරගත්තු දෙයක් නෙමෙයි මේ රටේ අසහනය කියලා. දැන් අපි විපක්ෂය එදා දිගින් දිගටම කිව්වා ආණ්ඩුව මුට්ටි ගඟට දදා ඉන්නේ නැද්දි එහෙම නැත්නම් ධම්මික පැණිය අගමැතිවරයා වෙන රටවල් වල ජනාධිපතිවරු අගමැතිවරු ඉන්ජෙක්ෂන් එක ගගහ මාධ්‍ය හරහා පෙන්නදී මම ඉන්ජෙක්ෂන් එක ගත්තා ඉන්ජෙක්ෂන් එක ගත්ත එක රටවල් වල අපේ රටේ සෞඛ්‍ය ඇමතුමිය ධම්මික පැණිය බීලා පෙන්නලා පෙන්න ඒ ගැන විශ්වාස කරද්දී අපි දිගින් දිගටම කිව්වා කරුණා කරලා එන්නත් ගේන්න කියලා. ඒතකොට එන්නත් අවශ්‍ය නැහැයි කියලා කැබිනට් ඇමතිවරයෙක්ම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. මාගව හඬපටියක් තියෙනවා. ඒකේ රූපරාමුවක් තියෙනවා. නමුත් එහෙම කරද්දී ඒතර දැන් ඊට පස්සේ ඉන්ජෙක්ෂන් ගෙනල්ලත් වයස අවුරුදු
60ට වැඩි අයට ගැහුවේ නැහැ. නමුත් අද අපේ මරණ සංඛ්‍යාව 15800ක් වෙලා තියෙනවා. එතකොට මේකෙන් 10000කට වැඩි ප්‍රමාණයක් වයස 60ට වැඩි අය. මේ මිනි මැරුම් කරේ කොවිඩ් වසංගතය හරහා ආණ්ඩුව හිතා මතාම තමයි කරේ කියන එක අපිට කියනවා. මොකද ඒ හිතුවක්කාර හින්දා හිතා මතා කියන්නේ හරි දරදඬුයි. අහන්නේ නැහැ කියන දේවල් රටේ ජනතාව කියන දේ අහන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේ අහන්නේ නැහැ. අර හමුදා නියෝග වගේ ක්‍රියාත්මක කරනවා මිසක් එයාට හිතන දේ ඒකෙන් රටේ මිනිස්සු මැරුණා. දැන් මම පිළිගන්නවා අද වෙනකොට එන්නත් කරන එක ගැන මම සෑහීමකටපත් වෙනවා. අතන ඒක ප්‍රශංසාවක් කරනවා අද වෙනකොට. හැබැයි මේ රටේ 10000ක් ජනතාව වයස 60ට වැඩි අය බේරගන්න අපිට ක්‍රම තිබ්බා. ආණ්ඩුව හරියට විපක්ෂය කියන විදිහට හරි වැඩ කළා නම් ඒ වෙනකොට තිස්ස විතාරණ කියන්නේ මේ වෛරස් පිළිබඳ විශේෂඥයෙක් ආණ්ඩුව පක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමත් කිව්වා මගෙන් අහන්නේ නැහැ මගෙන් වෙන රටේ වලින් උපදෙස් ගන්නවා අපෙන් අහන්නේ නැහැ කියලා. ඒ වගේ හිතුවක්කාර ගමනක් ගිහිල්ලා තමයි කොවිඩ් වසංගතය අපි වැඩි කර ගත්තේ. අනිත් එක ඒක විතරක් නෙමෙයි කොවිඩ් වසංගතය වැඩි කරගන්න හේතු මේගොල්ලන්ට 3න් 2 ගන්න, මැතිවරණ තියන්න, විශ්ව සම්මත කරගන්න, ඒ වගේම පෝර්ට් සිටි එකට ඉඩම් දෙන්න, ඒ පෝර්ට් සිටි එකට ක්‍රියාත්මක කරන්න, ගිවිසුම් ක්‍රියාත්මක කරන්න මේ වගේ දේවල් වලට තමයි මේ අපේ ජනතාව තිබ්බේ. ඊළඟට පෝර අර්බුදය ගැන බැලුවොත් එහෙම අද ආහාර උද්දමනය 128කින් ඒ කියන්නේ ආහාර එළවලු නිසා ආහාර නිසා ඒ උද්දමනයේ රටේ අවශ්‍ය ද්‍රව්‍ය නැති වෙලා මේක කොවිඩ් වසංගතය හා ආශ්‍රිතව ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මේකත් ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ හිතුවක්කාර තීන්දුව හින්දා. නමුත් මේගොල්ලන්ට තිබ්බා මේ ජනතාව දිගින් දිගටම අවුරුද්දක් විතර තිස්සේ කුඹුරු වලට බහැලා කෑ ගැහුවා අපිට ජීවත් වෙන්න විදියක් නෑ අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා අපිට විතරක් නෙමෙයි මේ රටේ පාරිභෝගික ජනතාවට ප්‍රශ්නයක් වෙනවා අපි වගා කරන්නේ නැතිව ගියොත් එහෙම අපිට මේ වගේ අසන්න පාළු වුණොත් එහෙම මේ තීන්දුව ගන්න එපා මොකද අපි ඡන්දේ දුන්න ගෝඨාභයට එහෙම කිව්වා මේ මිනිස්සු දුන්නා ඇයි ඒක තිබ්බේ කාබනික පොහොර වගාවට වර්ෂයකින් යනවා කියලා අවශ්‍ය 10කින් යනවා කියලා. නමුත් මේක හිත හැටිය රෑ එළි වෙනකොට මේ තීන්දුව ගන්නවා කියලා කිව්වා. ඒතකොට එහෙන් විදුලි අර්බුදය ආවා. රෑ එළි වෙනකොට රෑ 12 මාට යුගදනව බලාගාරයේ වික්ක පිටරටට ඇමරිකාවට බලපුවම ඇමරිකාවේ නෙමෙයි කියලා දැන් අද කියන ඔබතුමාලා හොයාගෙන තියෙනවා ඇමරිකාවටත් නෙමෙයි මේක මේ ලංකාවේ ඒ ගජමිතුරු කණ්ඩායමට තමයි ඇමරිකන් මේගොල්ලොත් ඇමරිකන් කාර්යෝනේ. එහෙම වික්කේ කියලා. ඉතින් මේ වගේ රටේ ප්‍රශ්න දිගින් දිගටම එනවා. කියන දේ අහන්නේ නැහැ. දැන් තෙල් අවුල බැලුවොත් එහෙම අද ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ. මේ කොවිඩ් ප්‍රශ්න නෙමෙයි මෙව්වා. මේක අද ඊයේ හදිස්සියෙ වෙච්ච දේවල් නෙමෙයි. දැන් රට දූෂණය කියන එකේ උපරිමයටම ගිහිලා දැන් රටේ ශ්‍රේණිගත කිරීමේදී රටේ දූෂණය ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ පෙන්වලා දීලා තියෙනවා මේ රටවල් 180ක් ගත්තාම 102 වෙනියට ඉන්නේ දූෂණය අතින් උඩ ඉඳන් 180 වෙනිය කියන්නේ හොඳටම නරක එක 102 ඉන්නේ එදා තිබ්බේ මීට ගිය අවුරුද්දේ තිබ්බේ 94 අද 102 වෙලා දූෂණය දිගින් දිගට වෙනවා. දැන් මේ ලිට්‍රෝ ගෑස් ප්‍රශ්නේ කොවිඩ් හින්දාද ගෑස් පිපිරුවේ? ගෑස් ප්‍රශ්නාවේ කොවිඩ් හින්දාද? මේ හැම එකම කොවිඩ් වලට ලඟු කරලා නැහැ. ඔල මොට්ටල තීන්දුව අරගෙන හිතුවක්කාර වැඩ කිරීම නිසා තමයි ප්‍රශ්න උනේ. හැබැයි ගෑස් පිපිරුවට ගෑස් නිසා මැරුණට ගෑස් බාල ගෑස් දෙන්න ගිහලා මේ අර්බුදය වුණාට ලිට්‍රෝ ගෑස් සභාපතිවරයාට කිසිම දඬුවමක් නැහැ. ඒ කරපු අය කවුද කියලා හෙව්වේ නැහැ. හොයන්නේ නැහැ. නමුත් ඒ වුණාට ඔහුගේ පඩිය ආණ්ඩුවේම මන්ත්‍රීවරු කියලා තියෙනවා ලක්ෂ 35ක් මාසෙකට ගෙවනවා කියලා. පඩිය ලක්ෂ 35යි. හැබැයි මිනිස්සු මැරෙනවා. මේකනේ පරීක්ෂණ නැහැ. අඩු ගානේ මේ ඒ මිනිස්සුන්ට වන්දි ගෙව්වේ නැහැ. මැරිච්ච අයට. මම කියන්නේ මේ සියල්ලම වෙනකොට අද වෙනකොට පොදු ප්‍රවාහනයේ අන්තිමටම වැටිලා. ඒ කියන්නේ බස් සාමාන්‍යයෙන් 3200ක් විතර වැඩ කරනවා පොදු ප්‍රවාහනේ ඒක 2000යි දුවන්නේ මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ දැන් ඒකෙනුත් 200ක් විතර 300ක් විතර ආයි මේ තෙල් අර්බුදයෙන් නැවතිලා දැන් අද දිය බැලුවාම එක බස් එකක් මග නැවතිලා අපි ওই කාරණාවෙන් අවසන් කරමු යන්න මම කියන්නේ ඒ වගේ මේක කවුරුත් කියන දේ අහන්න නැතුව හිතුවක්කාර තීන්දුව අරගෙන මෝඩ තීන්දුව අරගෙන රට විනාශයට පත් කරපු රජයක් වෙලා තියෙනවා මේකට කවුරු කිව්වත් අහන්නේ ආණ්ඩුවයි කිව්වත් අහන්නේ මන්ත්‍රීවරු කිව්වත් අහන්නේ දැන් ඇමතිවරයෙක්නේ දැන් විදුලි බල ඇමති තෙල් ඇමති රණ්ඩු වෙනවා යකුඩු මේක අපි ආයි බේරන්න ඕනේ ආණ්ඩුවනේ රට පාලනය කරන්නේ අපි රටේ ජනතාව නමුත් රටේ ජනතාවට දැන් වෙලා තියෙන්නේ රට පාලනය කරන්නේ දැන් හාල් මිල සීනි මිල පාලනය කරන්නේ මුදලාවිලා ආණ්ඩුව නෙමෙයි මම කියන්නේ ඒ වගේ රටක් ඉදරද ඔකද ඉතින් අපි මොනවද කියන්නේද මොනවද අපි කරන්නේ අපි කියන දේවල් තියා රටේ ජනතාව කියන දේවත් අහන්න නැතුව කොහොමද කරන්නේ ස්තුතියි ඔබතුමන්ට මිලන් ජයතිලක මන්ත්‍රීතුමනි විශේෂයෙන් මෙතුමන් මතු කරන ප්‍රධානම කාරණාව තමයි ආණ්ඩුව අනතම් රජයේ කිසියම් ආකාරයක හිතුවක්කාරී ගමනක් යමින් සිටිනවා ඒ නිසා තමයි මේ අර්බුද බොහොමයක් මතුවලා තියෙන්නේ කොවිඩ් වසංගතයේ පැත්තට ආණ්ඩුව මේක දාලා ඇඟ බේර ගන්න හැදුවට කියලා. ඔව් ඇත්තටම මේ
පියාල් ස්තුතිවන්ත වෙනවා සියතනාලිකාවට ප්‍රථමයෙන්ම ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම අපි විශේෂයෙන්ම මගේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහෝදර මන්ත්‍රීතුමා මෙතුමා මන් දකින විදිහට විපක්ෂ ඉන්න වාසනාවන්තම මන්ත්‍රීතුමා. මොකද නැත්තම් අර කවුද මේ මෙතුමල්ලගේ මන්ත්‍රීතුමා කට වරද්දගෙන මේ උසාවියට අපහාස කරලා ඒ විතරක් නෙමේ මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා රංජන් රාමනායක නැතුව මෙතුමා අපේ ගැන අපි සතුටු වෙනවා. ඉතින් ඒ වගේම තමයි හැබැයි මෙතුමා කල්පනා කරලා බලන්න ඕනේ මෙතුමාත් මොකද පෙරදුනේ කියලා. මොකද ඒ මේ දැන් කතා කරාට එතුමල්ලගේ ඒ පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ එතුමල්ලා මොනවද කළේ කියන එක පිළිබඳව. ඒක ස්වභාව ධර්මයෙන් මෙතුමල්ලට ඒ දඬුවම ලැබිලා තියෙනවා. මොකද මේ කියන කතා සියල්ලක්ම අද අපි මේ රටේ සියලුම දෙනා අද දුක් විඳපු දැවැන්තම ප්‍රශ්නේ අපි අභියෝගය ජයග්‍රහණය කරලා දීලා තියෙනවා මේ රටේ ජනතාවට. විශේෂයෙන්ම කොරෝනා වසංගතය නිසා මේ රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට ලක් වුණා. අපි ওই පැණිය ගැහුවෙත් නැහැ. අපි ওই අරිෂ්ඨ ගැහුවෙත් නැහැ. හැබැයි ජනාධිපතිතුමා එක තීන්දුවක හිටියා මේ රටේ සියලු ජනතාව එන්නත් කරණය කළ යුතුයි කියලා. එතුමා එන්නත් කරණය කළා. හැබැයි අපි දැක්කා ඔය මෙතුමා මේ කියන පැණිය කතා කරපු මෙතුමලා පැකනිල් ගහන්න කියලා මෙතුමාගේ නායකයා කිව්වා. අන්තිම ලෙඩා අන්තිම කෙනාට ගහලා ඉවරනකම් එන්නත ගහන්න නැහැ කිව්ව සජිත් ප්‍රේමදාස මට දොස්තර නියෝග කළා කියලා ගිහිල්ලා එන්නත ගහගත්තා. හොරෙන්ම ගහලා තමන්ගේ ජීවිතේ බේර ගන්න කටයුතු කරා. හැබැයි අනිත් මිනිස්සුන්ට කිව්වද ගහන්න කියලා? උනන්දු කරාද? එන්නත ගහන්න එපා, එන්නත ගහන්න එපා, අතුරු රෝග ඇති වෙනවා කියා තමයි මේ අය ප්‍රකාශ කළේ. අණ්ඩ කුමාර සහෝදරයත් ගිහිල්ලා හොරෙන් එන්නත ගහගත්තා. හොරෙන් ඕනේ. හරි. දැන් හොරෙන් ඕන ගැහුවද නැද්ද? දැන් ඔබතුමා ගැහුවද? ඔබතුමා ගැහුවද? මම එන්නත් තුනම ගැහුවා. ඒක තමයි. ඔබ එන්නත් තුනම ගහලා. ඇයි මිනිස්සුන්ට කියන්නේ නැත්තේ? ගහ ගන්න කියලා. කොච්චර කිව්වද විපක්ෂින් හරි බාධා කරන්න එපා. එතකොට මේකෙදි මම විශේෂයෙන්ම කියන්නේ මේ විදුලි කප්පාදුව ගැන අපි දැන් අද කතා කරනවා. ඇත්තටම මේ විදුලි කප්පාදුව ගැන අපිට කතා කරන්න සිද්ධ වුණේ පෞද්ගලික යහපාලන අවුරුදු 5 ඇතුළත කොහෙද කියලා මට කියන්න බලන්න හොයලා මේ අය විදුලි බලාගාරයක් මේ රටට දායාද කළේ. මේ පහුගිය සෑම කාල සීමාවකම පත්වෙච්ච රජවල් වලින් විදුලි බලාගාර මේ රටට දායාද කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙගාවොට් 1350ක් මේ රටේ ජනතාවට දායාද කළාද? නොච්චෝලේ විදුලි බලාගාරේ වගේ බලාගාර තිබ්බේ නැත්තම් මේ රටේ මීට වඩා විදුලිය කැපිල්ලක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා මේ කාලේ වෙනකොට. මේක හැමදාම මේ කාලේ වෙනකොට මේ අරුබු දෙනවා. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ වෙනකොට ඩොලර් ප්‍රශ්නේ නිසා අපිට කඩිනමින් මේ තෙල් ලබා ගැනීමේ හැකියාව වැළකීලා තියෙනවා. ලෝකේ තියෙන ඒ වසංගත තත්ත්වයක් එක්ක අපේ රටේ තිබ්බ ආර්ථිකයට බලපාපු කාරණාව නිසා. මේ කාරණාව විතරක් නෙමෙයි ඊට වඩා විකල්ප වලට යන්න මේ පහුගිය ආණ්ඩුව කිසිම සැලැස්මක් වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. ඒ වැඩපිළිවෙල නොතිබීම නිසාම තමයි අද මේ රටේ මෙවැනි අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද ඩොලර් ප්‍රශ්නේ ගත්තත් මෙතුමල්ලගේ පහුගිය කාල සීමාව තුලදී පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වෙන්න ඇරලා බලාගෙන ඉඳලා අද ඇවිල්ලා විවිධ කතන්දර කියනවා. හැබැයි මේ සාපෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. යහපාලන ආණ්ඩුවට කත් ඇදපු එක කෙනෙක්ටවත් මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ රටේ අහිංසක මිනිස්සු දැන් කතා කර හිටියා මේ ඊයේ පෙරේදා වෙනකම්ම වෙලුම දාන්න කියලා. ඔන්න අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පිටු 67000 ගණනකින් යුක්ත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සම්පූර්ණ සාක්ෂි සටහන් සහිත ඒ සියලු වෙලුම් ටික ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් වල අවසාන ප්‍රතිඵලය දැන් මෙතුමල්ලා පහුගිය කාලෙම කිව්වා අපි උසාවියට බලපෑම් කරන්න තීන්දුවට බලපෑම් කරන්න අපි ගියේ නැහැ. ඒ ස්වාධීන විදියට තීන්දුව తీරන ගන්නේ. ඒ හින්දා නීතිය අතට අරගෙන මෙතුමල්ලාගේ රංජන් රාමනායක වගේ අර එතුමාගේ ගෙදර වළං හොදවන්න ආපු අය අද දන්නවනේ කොහෙද ඉන්නේ ඒ අය. එහෙම වළං හොදවන්න අපි කිසිම රාජ්‍ය නිලධාරියෙක්ව අපි ප්‍රයෝජනට අරගෙන මේ රටේ නීතිය අතට ගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ. අපි දැක්කා පහුගිය කාලේ මොන තරම් මේ රටේ නීතිය අවනීතිය බවට පත් කරලා කැලෑ නීතිය රජය කරන වැඩ පිළිවෙලක් මේ ඉන්න ඔය සියලු දෙනා විපක්ෂයේ සියලුම
පක්ෂ ටික එකතු වෙලා අර්ලියගහ මන්දිරේ කොහොමද මේ වැඩ කටයුතු කරේ කියන එක පිළිබඳව අපිට ආය අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ පියාල. සෝතිය ඔබතුමන්ට වසන්ත සමරසිංහ මැතිතුමනි විශේෂයෙන් මේ පාර්ශ්වයෙන් මතුවෙන ප්‍රධාන කාරණාව තමයි කොවිඩ් අවුරුද්දේ හමුවේ රජය විශේෂයෙන් එන්නත් කරන වැඩපිළිවෙල අතිශය සාර්ථක කරගෙන තිනවා. ඒ වගේම මේ සියලු අර්බුදයන්ට විසඳුම් සොයමින් පවතිනවා කියන කාරණාව. ඒ වගේම අර සාම්ප්‍රදායික අපි බොහෝ විට අහන පසුගිය ආණ්ඩුවත් එක්ක තිබුණාය කියන සහ ඒ නීතිමය කටයුතු වලට මැදිහත් වුණාය කියන යෝජනාවත් අරිත්වතාවක් නැගෙනවා. මම හිතන්නේ අර අපේ මේ ජගත් කුමාර මන්ත්‍රීතුමා මේක පටන් ගන්නකොට හොඳ තැනකින් පටන් ගත්තා. එතනින් මේක මමත් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුණා. මොකද මේ ගුවන් කාලේ අපරාධේ. අනිවාර්යයෙන්. මේ සමහර මේ කාරණා යන්නේ අර නිකන් මේ ගියොත් වචනයක් ආවොත් අලියෙක් වගේ සයිස් එකෙන් තමයි මේ සමහර යන්නේ. මේ සංවාදයේ වෙන පැත්තකට අරන් යන්න පුළුවන්. අරන් ගියොත් එහෙම අපිට මේ අද කතා කරන්නේ ආර්ථිකය සහ රටේ වර්තමාන තත්ත්වය, දේශපාලනය කොහොමද ඉස්සරහට ගමන් කරන්නේ, ආණ්ඩුව මොකද්ද කරන්නේ කියන කාරණේ. අපි මේ කොවිඩ් ගැන කතා කරද්දී පියාල අමතක කරන්න හොඳ නැහැ 16088යි අදට මරණ. ඊයේ දවසට මරණ. සාමාන්‍ය දවසකට 30ක් මරනවා දැන්. එතකොට ලෙඩ්ඩු 1250ක් 1500ක් අතර අපි දවසකට වාර්තා වෙනවා. නිසා අපි තවම මේ ක්‍රියාවලිය ඇතුලේ ඉස්සරහට යමින් තියෙන්නේ. එතකොට අපි එන්නත් කරන්නේ පටන් ගත්තේ 2021 ආරම්භයේ. අපි ලෝකේ රටවල් 2020 මැයි වල ඉඳන් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෙහෙත් ගන්න එන්නත් ඕඩර් කරන්න කියලා කියද්දී අපි ලෝකේ නිකන් ලැබිච්ච එන්නත් වලින් තමයි ඉස්සෙල්ලා පටන් ගත්තේ. මාර්තු මාසේ තමයි පළවෙනි එන්නත් ඔගේ සඳහා මේ ඇනවුම් බාර දුන්නේ. LC ඕපන් කරේ. මම කිය මේ කතා බහ අපි ගොඩක් දුර යන්න ඕනේ නැහැ. ඉතින් අපි ලෝකයේ තත්ත්වයක් අපේ රටේ තත්ත්වයක් සංසන්දනය කරොත් එහෙම ලෝකයේ ලෙඩ්ඩු බිහි වෙච්ච ගානත් මරණ ගානත් ගත්තාම අපි ඉන්නේ එතනම තමයි. අපි විශේෂ සාපල්‍යතාවයක් අත්පත් කරගෙන මේ දූපතක් වෙච්ච අපේ රටේ අඩු කරගෙන නැහැ. හැබැයි එහෙම අඩු කරගත්ත රටවල් තියෙනවා. අපි ඒකට අසමත් වෙච්ච කරුණු කාරණා ගොඩක් තියෙනවා. මේ එන්නත් පස්සේ එන්නත වෙනුවට අපි පැණි පොපෝ ගියා, මුට්ටි පෙරලා ගියා, දුම් අල්ලලා ගියා. මේ දේශීය වෛද්‍ය ක්‍රමයටත් සමහර ක්‍රියාමාර්ග වලින් බරපතල හානියක් වුණා. අපේ රටේ මේ සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමයේ සම්බන්ධනොත් මේ ප්‍රශ්න වුණා. නිසා අපි ඒක ගත්තොත් මේකෙන් මේ වහගන්න හදන්නේ අද ආර්ථිකය වැටලා තියෙන තැන. දැන් මේ වෙනකොට ජනවාරි වෙනකොට ආපහු අපේ රටේ ආර්ථිකය ඍණ මට්ටමට ආවා. ඍණ 1.5ක වර්ධනයක් තමයි ජනවාරි මාසෙ වෙනකොට තියෙන්නේ. ඒ නිසා අද වෙනකොට රට තුල තියෙන මේ මුහුණ දෙමින් තියෙන ප්‍රශ්නයි ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය ගත්තාම අර බරපතල ප්‍රශ්නයක් තියෙනවා පියල් අපිට. මොකද්ද? දැන් රටේ එක පැත්තකින් ඩොලර් නැති ප්‍රශ්නයක් තියෙන නිසා තෙල් වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, විදුලියේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, සිමෙන්ති ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, ගෑස් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, බඩු මිල ප්‍රශ්න මේ සියල්ල මේකත් එක්ක සම්බන්ධයි. එතකොට දැන් ඊයේ වෙනකොට විදුලි බල ඇමතිවරයා කියනවා තව මේ බල ශක්තිය ඇමති තෙල් ඇමති කංජ තෙල් ඇමතිවරයා කියනවා ඩීසල් 52කින් පෙට්‍රල් 19කින් වැඩි කරේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ කියලා. එතකොට මේ ආපහු කියන්නේ දැන් මේ පිටපොට ගහනවා ආපහු මිනිස්සුන්ට මේ බර දාන්න. බදු තියෙනවා දැනුත් පෙට්‍රල් ලීටර් රුපියල් 60ක් ඒක අඩු කරේ නැත්නම් මේක වැඩි කරන්න වෙනවා කියලා ඔහු කියනවා. එතකොට දැන් ජනතාවට සහන දෙන එක වෙනුවට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිටිපස්සේ අපි ගියපුවම අපි අද වැටිලා තියෙන තැන ගැන හරි පැහැදිලි. ඒ නිසා අපි මෙතෙක් අපේ රටේ ආපු ආර්ථිකය අද ගෙවෙන්නලා තියෙන තැනත් එක ගත්තාම අපි ඉන්නේ අර්බුදයේ. ඒතර අර්බුදයට උත්තර හොයන්න ආණ්ඩුවක් මැදිහත් වෙන ආකාරයක් තියෙනවා. එනිසා අර්බුදයක් ආපු වෙලාවට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික සැලසුම් මේවා සියල්ල එක හා සමානව පෙළ ගස්සන්න එපා. අපි ජනතාවට කැපකිරීම කරන්නේ නැත්නම් ජනතාවට පටිතද කරගන්න කියලා ආණ්ඩුව Tamanට ඕන වැඩ කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. මම දැක්ක අද කවුද ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්න රාජ්‍ය ඇමතිවරයෙක්ම ජනාධිපතිලා ලිපියකුත් ලියලා තියෙනවා මහා මාර්ග ඇමතිවරයා. ඒ ලිපියේ කරුණු ගත්තාම මම පෙරේදා දවසේ මේ ගැන කරුණු රටට කිව්වා දූෂණ විරෝධ සංවිධානය ලෙස. අර එක කරුණක් තියෙනවා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සිද්ධිය. දැන් මේ කරුණු ගත්තාම මේ පොඩි ඒවා නෙමෙයි. මම ඊටාම පැහැදිලිව මම චෝදනා කරන්නේ මේකට මේ ආණ්ඩුව මැතිවරණයට බෙදන්න සල්ලි හොයන්න ගහ ප්‍රොජෙක්ට් එකක. ඒ නිසා මේ මධ්‍යම අධිවේගික මාර්ගයේ කිලෝමීටර් 20ක් ඉදි කරන්න ටෙන්ඩර් කැඳවලා එක ටෙන්ඩර් එකයි තියෙන්නේ කියලා ඒ ටෙන්ඩර් එකට අපි දෙන්න යන්නේ කියලා අවසානයේ රුපියල් කෝටි 16440ට දැවැන්ත වංචාවක් සිදු කරන්න සැලසුම් සකස් කරගෙන ආවිලා දැන් අවසාන අදියරට ආවිලා තියෙන්නේ. ඒක තමයි අපි එලි දැක්කුවේ. මේ කරුණු එලි දැක්කුවට පස්සේ මහා මාර්ග ඇමතිවරයා මේ ගැන කරුණු අධිවේගී මාර්ග ඇමතිවරයා කරුණු කියන්න ගත්තා. අපි කිව්වා අපි කැබිනට් පේපර් එක කියනවා දාලා තියෙනවා. මේක දෙන්න ගත්ත සැලසුම කැබිනට් එක පත් කරපු කැබිනට් නෙගෝෂියේෂන් කමිටි එක වෙනුවට තව 4 දෙනෙක් දාලා වෙනම හදපු ගේම් එක මේකට ටෙන්ඩර් පත් දාපු මේ චීන සමාගම ජනාධිපතිට ලියලා තියෙන ලිපියෙන් තමයි මේකේ තව තොරතුරු එළියට එනවා.
ටෙන්ඩර්පත් විවෘත කරේ නැහැ කියලා ඇමතිවරයා කියද්දී චීන සමාගම කොහොමද දැනගන්නේ අනිත් ටෙන්ඩර් එකේ තියෙන ගාණ එතකොට? මේකේ මට ඕනේ කරුණ රට මෙච්චර අර්බුදයට තියෙද්දී කිලෝමීටර් 20ක පාරක් වෙනුවෙන් රුපියල් කෝටි 37400ක ටෙන්ඩර් එකක් ගහනවා. කෝටි 21000ක ටෙන්ඩර් එකකුත් තියෙනවා. හැබැයි එක ටෙන්ඩර් එකක් ඇවිල්ලා තියෙන වෙලාවක තරඟකාරී මිල ගණන් කැඳවලා අඩුවට කරගන්න පුළුවන් වැඩක් වෙනුවට මේසා විශාල මුදලක් නැති කරන්නත් හදන. ඒ නිසා මේ සියලු ක්‍රියාමාර්ග පිටිපස්සේ තියෙන ආණ්ඩුව අපේ රටේ ආර්ථිකය සකස් වෙලා තියෙන ප්‍රියල් ජාතික ගිණුම හදන්නේ ශේෂ්ත්‍ර තුනයි. කෘෂිකර්ම, කර්මාන්ත, සේවා. මේකේ ශේෂ්ත්‍ර 11ක් යටතේ අනුකාණ්ඩ 48ක් යටතේ තමයි අපේ රටේ ආර්ථිකය සකස් වෙලා තියෙන්නේ. මේ සෙක්ටර්ස් 48 ඉහළ පහළ යන එක තමයි ආර්ථිකය ඉහළ පහළ යනවා කියලා කියන්නේ. ඒතර ආර්ථිකයක් සකස් කරනවා කියලා කියන්නේ මේ ශේෂ්ත්‍ර 48 ඇතුලේ ආණ්ඩුව මොනවාද කරන්නේ? ඒ වෙනුවෙන් හදන ප්‍රතිපත්ති මොනවාද? පෞද්ගලිකංශයේ දායකත්වය, රාජ්‍යාංශයේ දායකත්වය කොහොමද මේකට ලැබෙන්නේ කියලා. හැබැයි ඒක නැති වුණාම තමයි දැන් 2020 අපි 2020 ආර්ථික ඍණ වෙන අපි පිළිගමුකෝ. මොකද රටේ ලෝකේ තත්ත්වයත් එක්ක අපිට ගියා. ඒක 2020 කෙනෙකුට අපි මේක අනිත් තැනට ගේන්න ආණ්ඩුව කටයුතු කරා කියලා කිව්වා. හැබැයි 2022 පටන් ගන්නෙම අපි ඍණෙහි. එනකොට ඍණ 1.5ක ආර්ථික වර්ධනයක් පිළිබඳව අපි කතා බහකට දැන් ඇවිල්ලා තියෙනවා. අපේ දල ජාතික නිෂ්පාදිතය පහළ වැටිලා තියෙනවා. ඩොලරයට සාපේක්ෂව මේක ගණන් හදනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපි හිටපු පහුගිය කාලේ අවුරුදු 5ක මෙතුමන්ලගේ කාලේ ආර්ථිකයේ වර්ධනය වුණා නම් වර්ධනය ඩොලර් 70ක ප්‍රමාණයක. ඩොලර් 70ක අවුරුද්දකට ඇවිල්ලා තියෙනවා. අවුරුද්දකට සාමාන්‍ය. ඒක සාමාන්‍ය නොවනවා වගේ එකක්. ඩොලරේ ගාන ගත්තාමත් එහෙම එකක්. හැබැයි දැන් අපි ඇවිල්ලා තියෙන තැන ගත්තාම ඩොලර් 3682කට ඇවිල්ලා තියෙනවා. ඒතකොට දැන් අපි ඉන්න තැනින් එහාට යන්න නම් මේ ශේෂ්ත්‍ර 48 තුළ කළ යුතු වෙනස්කම් කෘෂිකර්මාන්තේ, කර්මාන්ත සහ සේවා ශේෂ්ත්‍රවල කළ වෙනස්කම්. ඒ වෙනුවෙන් රටේ ගොවි ජනතාවට දෙන්න තියෙන දායකත්වය සම්පූර්ණ මේ ආණ්ඩුව මොකද කරේ? ගොවියව නැති කරලා අද ගොවියව වසරණ කරලා තියෙනවා. දැනුත් මේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ නියැලලා ඉන්න ගොවියෝ බරපතල අසරණ භාවයට පත් වෙලා තියෙනවා. මේ මහ කන්න වැඩ කරලා දැන් ගෝයන් කැපෙන්න පටන් ගත්තා. ගෝයන් කැපෙන්න පටන් ගත්තා. මේ මැයි අප්‍රේල් ඉවර වෙනකොට හාල් කිලෝ එක රුපියල් 200ට යන එක නවත්තන්න බෑ මේ යන විදියට. දැන් මියන්මාරෙන් හාල් ගේනවා. දැන් මේ ඕගනික්ද? දැන් චීනෙන් හාල් ගේනවා. මේ ඕගනික්ද නෑ. ඒ නිසා අපේ රටේ ගොවියව එක පැත්තකින් අමාරුයි දාලා අනිත් පැත්තෙන් ආර්ථිකයට බරක් කරගත්ත අපිට රටින් හාල් ගේන්න සල්ලි දාලා. ඒ විතරක් නෙමෙයි මේ සියලු ක්‍රියාමාර්ග ඇතුලේ බඩු මිල ඉහළ ගිහිල්ලා රට ඇතුලේ ආර්ථික අර්බුදයේ නිර්මාණකරුවා බවට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ආර්ථික ශේෂ්ත්‍රය ඇතුලේ කළ යුතු වෙනස්කම් ඒ වෙනස්කම් සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගත් අද ආණ්ඩුව විසින්ම අර්බුදයට ඇවලා තියෙනවා. ඊයේ දවසෙත් අධිකරණයේ තීරණයක් දෙනවා ආණ්ඩුව ගෙන බදු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා. ජනාධිපති නීතිඥයෙක් අධිකරණයම තින්නේ. අපි අවසන් කරමු. ඒ නිසා අපි කියන්නේ රට ඉස්සර ආණ්ඩුවේ අසාර්ථකත්වය එක පැත්තකින් ප්‍රදර්ශනය කරද්දී මේ ශේෂ්ත්‍ර තුළ ආණ්ඩුව අනුගමනය කරමින් තියෙන ක්‍රියාමාර්ග රට ඉස්සරහට අරන් යන එක වෙනුවට තවදුරටත් හොරකම සහ වංචාව ඉස්සරහට අරන් යන ක්‍රියාමාර්ග බවට පත් වෙලා තියෙන එක පිළිබඳව තමයි අද සමාජයේ ඉස්සරහ බරපතල සාකච්ඡාවක් තියෙනවා. මම ඒ ගැන කරුණු ඉදිරියටදී කියන්නේ. යළිත් ඔබ කැලමින දේශපාලන කතාව සුලිය සමග අප දෙවන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ. ඔබ දන්නවා දෙවන වටය තුල කිසියම් සභිකයෙකු අදහස් දක්වන අතරතුරේ ඒ නැගෙන අදහසක් පිළිබඳ කිසියම් ආකාරයක ගැටලුවක් තිබේ නම් මේ අවස්ථාවේදී මේ විමසායට පිළිතුරු ලබා ගන්නට අවස්ථාව තිබෙනවා අනෙකුත් සභිකයින්ට. අපි විශේෂයෙන්ම ඔබ සිව් දෙනාගෙන් ඉල්ලා සිටිනවා ඒ හරස් ප්‍රශ්නයක් ඇසීමට තිබෙනා වූ අවස්ථාව බාධා කිරීමක් හෝ දිගින් දිගටම අදහස් දක්වීමක් දක්වා රැගෙන නොගොස් ඒ කෙටි ප්‍රශ්නයක් බවට පත් කරගනිමින් ප්‍රශ්න නගන්නට කියා. අපි එසේනම් දෙවන වටේ ආරම්භ කරමු. ජගත් කුමාර මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම වසන්ත සමරසිංහ මහත්මයාන් මතු කරපු විශේෂ කාරණාවක් මම විශේෂයෙන් සිහිපත් කරනවා ඔබතුමන්ට. ඒ තමයි රටක ආර්ථික වශයෙන් ඉදිරියට යන නම් කෘෂිකාර්මික කාර්මාන්ත සහ සේවා අංශයන්හි වර්ධනයක් අනිවාර්යයෙන් ඇති කරගත යුතුයි. මේ තත්ත්වයේ යටතේ රජයේ කිසියම් ආකාරයක සැලසුමක ඉන්නවද එම අංශ තුනෙන්ම කිසියම් ආකාරයකින් රට ඉදිරියට අරන් යන්න? පියල් මේ ඉන්නේ අපි මොන වගේ තත්ත්වයකද කියන කාරණාවත් එක්ක තමයි අපිට ඉස්සරහට ඒත් කියන කාරණා ඒ විදිහටම යන්න පුළුවන් කියලා. රටක සේවාංශය, කර්මාන්තාංශය, ඒ වගේම අනිකුත් සියලුම අංශ වගේම රටේ යහපත් තත්ත්වයක් තියෙන්න ඕන නිරෝගීභාවයක් ජනතාව ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක ඉන්නේ අද. එතකොට මේ වෙලාවේ ඒ කියන සියලුම සේවා පුළුල් කරලා යන්න පුළුවන්කම නැහැ. අපි වැඩ කරන්නත් ආවේ පහුගිය කාලේ ගෙදර ඉඳලා රාජ්‍ය සේවකයෝ නෙමෙයි පෞද්ගලික අංශ පවා සේවකයෝ ගෙනාවේ යම් ප්‍රමාණයක් අඩුයි. ඉතින් ඒතකොට කොහොමද සේවා අංශය පුළුල් වෙන්නේ?
ඉතින් මේ හිතලුවල ඉඳලා අපි යෝජනා හදනවා නම් ආණ්ඩුවට ගහන්න කියලා යෝජනා කරනකොට ඕන කුණුහරුපයක් කියන්න පුළුවන්. හැබැයි ඇත්ත කාරණා අපි දැනගන්න ඕන අපි රට වහලා තිබුණා මාස දෙකක් එක අවස්ථාවක්. ආයි සති ගාණක් වහලා තිබුණා. දවසකට බිලියන කෝටි 1500ක් පාඩු වෙනවා එතකොට. එවැනි එතකොට දවස් 60ක් පාඩු වෙච්ච අවස්ථා තිබුණා. සති දෙකක් එතකොට දවස් 14 මෙහෙම පාඩු වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකම වැඩට යන්නේ. දැන් මේ පක්ෂේම කිව්වා සමහර විට මේ කාර්යාල අරනකොට සමහර කර්මාන්ත ශාලා අරිනකොට මේ මිනිස්සු මරන්න හදන්නේ කියලා. ගාමන්ට් අරනකොට ගාමන්ට් වලින් තමයි ඩොලර් ටිකක් හරි ආවේ. පිටරට මේ නිෂ්පාදන ටික ආවල. ඒවා අරිනකොට ඒවා අවශ්‍ය නැහැ කියන එක සමහර අය මතු කරා. ඉතින් එහෙම මතු කරපු අයම අද කියන මේ අංශ ටික ඔක්කොම බැලන්ස් කරගෙන යන්න ඕනේ. මේ වෙලාවේ එහෙම යන්න පුළුවන් තත්වයක නෙමෙයි අපි ඉන්නේ. අනිත් එක මේ රටේ දැන් මේ සේවා කරන අය දැන් විදේශගත වෙලා තිබුණා පහුගිය කාලේ වර්ෂයකට ලක්ෂ 3ක් 4ක් ගියා. හැබැයි පහුගිය මාස කිහිපය ඇතුළේ ඒක බැස්සා 30000ට 40000ට. සමහර අය 20000ටත් බැස්සා. දැන් ආයි ටිකක් යනවා. යනකොට ගිහිල්ලා මාධ්‍ය වලින් මයික් එක ඇල්ලුවම ඒගොල්ලෝ කියනවා අපි රට ඉන්න බෑ යනවා කියලා. ඉතින් ඉස්සර ගියේ 20000ක් නෙමෙයි ඉස්සර ලක්ෂ 4ක් විතර ගියා. ඒ ගියාය විශාල මුදල් කන්දරාවක් රටට එව්වා. දැන් මේ මුදල් එන්නේ නේ. එවැනි තත්ත්වයක් තුල නැවත ඒ අයට ලංකාවේ වැඩ කරන්න බැරි අය ඉන්නවා. විශේෂයෙන් විදේශ රටවල් වලට ගිහිල්ලා විශාල ආදායම් හොයාගෙන රටට ගෙනාපු අය, Tamanට ගෙනාපු අය ඒ අය ඉන්නවා. ඉතින් ඒ තැන හදන්න ඕනේ. ඒක මේ වෙනකොට යම් මට්ටමකට ඒ හැම එකම අර්බුදයට ලක් වෙලා තියෙනවා. අපි සේවා සපයලා සංචාරක කර්මාන්තය හරහා ගත්ත ආදායම් තිබුණ විශාල පමණක් ඒවා සම්පූර්ණයෙන්ම අඩු වෙලා තිබුණා. ඒක දැන් තමයි යම් මට්ටමකට ලූස්සලා ඉස්සරහට යමින් තියෙන්නේ. එතකොට අපේ කර්මාන්ත ටික එහෙම ඉස්සරහට යන්න පුළුවන්ද මේ වෙලාවේ සක්‍රීයව කියලා ප්‍රශ්නයක් තියෙනවා. නමුත් කෘෂිකර්මාන්තය ගත්තාම ආණ්ඩුව පැත්තෙන් පොහොර එක්ක යම් අර්බුදයක් මතුවෙච්ච බව පිළිගන්නවා. හැබැයි ඒක තම සද්භාවයෙන් ආරම්භ වූ කාරණාවක්. හැබැයි විපක්ෂය කියන තරම් මේක විනාශකාරී වෙලා නැහැ. යම් මට්ටමකට අද රටේ ඉස්සරහට යනවා. හාල් මිල වැඩි වෙයි. මොකද දැන් දෙන සහතික මිලත් වැඩි වෙලා තියෙනවා. 90 දක්වා සහතික මිල යනවා වී වලට දෙන. ඉතින් හාල් මිල ඊට වඩා ඉහළට යනවනේ. එක් පැත්තකින් ගොවිය රකින්න ඕන, අනිත් පැත්තෙන් පාරිභෝගිකයා රකින්න ඕන. ඉතින් මේ අතරමැද්දේ ආහාර හිඟයක් එයි කියලා ප්‍රශ්නයක් තිබුණා. දැන් විපක්ෂය දිගටම කිව්වේ රටේ කන්න නැති වෙයි කියලා. ඉතින් ඒ නිසා පිට රටින් හරි ගෙනල්ලා රටේ ජනතාවට කන්න දීමේ වගකීමක් යුතුයකම ආණ්ඩුවට තියෙනවා. ඒ කාර්යභාරය කරනකොට ඒ අය ඒ පැත්තෙන් චෝදනා කරනවා. ඕ වගේම චෝදනාවක් තමයි දැන් අද විපක්ෂයේ සංවිධායකතුමා කියනවා ඔය පාස්කු ප්‍රහාරය සම්බන්ධ ආපු වෙලුම් ටික මේ පත්‍රකාරයෙකුට දුන්නා නම් පත්‍ර කඩේකට දුන්නා නම් හරි බෝතල් පත්‍රකාරයෙකුට කියලා. මේක වැඩක් නැහැ කියලා. හැබැයි ඊයේ වෙනකන් කිව්වේ මේක දෙන්නේ මේක හංගගෙන ඉන්නවා අපේ අය රකින්න හදනවා කියලා. මේකේ අතිශය සංවේදී අතිශය රාශිගත සාක්ෂි තියෙන ජනතාවට විවිධ ජනතාවට ගැටලු සාගත තත්ත්වයන් තියෙන ඒවා. හැබැයි ඒවා තියන් හිටියේ ජනතාව ගැන හිතලා රාජ්‍ය ආරක්ෂාව ගැන හිතලා. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම සිද්ධ වෙන්නේ වගකියුතු පාර්ශ්ව පවා කියන්නේ ආණ්ඩුව එක හංගන් ඉඳීම තුළ ආණ්ඩුව වැරද්දක් තියෙනවා හංගන්න කියලා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා තීන්දුව කරේ ආණ්ඩුව වැරද්දක් කරලත් නැහැ කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි ළඟ කුණුනේ අපි පාස්කුව හරි සම්බන්ධත් නැහැ. පාස්කුවාරේ කරනකොට මේ රටේ බලය හිටියේ යහපාලනේ මේ අජිත් පානම් පෙර මන්ත්‍රීතුමාලගේ කණ්ඩායම. ඉතින් ඒ නිසා ඒකේ චෝදනාව අපිට ලබා ගන්න සූදානමක් නැති නිසා තමයි මේ වෙලාව එළියට දැම්මේ. එළියට දැම්මම දැන් කියනවා මේක වැඩක් නැහැලු. කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරගන්න න්‍යාය තමයි විපක්ෂය අද එදිලා ඉන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන අපි ආණ්ඩුවක් විදියට කරන්න පුළුවන් හැමදේම කරනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න. හැබැයි ඒක ශනිකව පාතිහාරය පාහන්න බෑ. මේ කවුරු බලේ හිටියත් අද මේ අර්බුදයට මුහුණ දෙන්න ඕන. අද අපි විතර නෙමෙයි ලෝකේ බොහෝ රටවල් මේ අර්බුදයට ලක් වෙලා තියෙනවා. මෙතුමාලා කිව්වා දැන් අපි සාර්ථක නැහැ කියලා මේ ඉන්නත් කරන්නේ. හැබැයි ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවනේ සාර්ථකයි කියලා. මේ අපේ කවුරු හරි ඉන්නවද ලෝක වර්තමානයේ සාර්ථකයි කියලා කිව්වා. වර්තමානයේ අපි පිළිගන්නවා. වර්තමානයේ මම මේ කියන්නේ අපි මන්ත්‍රීතුමා ජනතා විමුක්ති මන්ත්‍රීතුමා කිව්වා මේක අසාර්ථකයි අනිත් ඒවත් එක්ක අද වෙනකොට ඒ තැනට ඇවිල්ලා නැහැ කියලා. ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තාම අපි සාර්ථකයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. සංචාරක කර්මාන්තයෙන් ඉස්සරහට යන්න පුළුවන් ළඟ හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාව තියෙනවා කියන්නේ මේ එන්නත් කරන්නේ කරලා රෝගය නැතුව මිනිස්සු තැන් තැන් වල ගස් ගල්ලයට මැරලා වැටෙන්නේ නැහැ කියන තැන තියෙන නිසා. ඉතින් ඒ තැනට ගිනාවේ කොහොමද? මේ එන්නත් කරන්නේ සාර්ථක කළා. ඒ නිසා මුට්ටි දැම්මද පැණි බිව්වද අරෝමියව වැඩක් නැහැ. අපි අදාළ කාලේ
ඉන්දියාවේ එන්නත හදපු රටේ ගහලා දවස් 10ක් යනකොට අපි ගහනවා. ඒ වගේම මේ කිව්වා 10-15000 මැරලා තියෙනවා කියලා. ඕ 10,000 ගණන් මැරලා තියෙනවා. හැබැයි අපිට වඩා මැරලා නැද්ද ඇමරිකාවේ? එන්නත මුලින්ම නිෂ්පාදනය කළ ජනතාව දුන්න. අපි වගේ නෙමෙයි ලක්ෂ 6-7ක් ඒ රටවල කෝටි ගාණක් රෝගීන් වෙලා තියෙනවා. ඒතකොට එන්නත නැතුවද? එන්නත මුලින්ම තියෙනවා. නෑ වරු මන්ත්‍රීතුමා ඇමරිකාවේ ජනගහනය අපේ ජනගහනය සංසන්දනය කරන්න බෑ. අපි ලක්ෂයකට ගත්තොත් ලක්ෂයකට මැරිච්ච සංඛ්‍යාව දිහා බැලුවොත් ඇමරිකාවට වැඩිය අපේ මැරලා තියෙනවා. නෑ ඒ පට්ටපල් ඕනේ හොයලා බලන්න සංඛ්‍යාව එකනොත්. ඇමරිකාවේ මැරලා තියෙනවා. ඕන ගාණක් හදාගෙන ඉන්නේ ඊගාව දවස් කතා කරනකොට. ඕ වගේ බොරු දිගින් දිගටම කියලා තියෙනවා. ජන සංඛ්‍යාව අතර සමාන නෑ. සමානුපාතිකව ගත්තොත් අපි ඒ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි. අනිත් කාරණාව තමයි දැන් ඒ එන්න සංඛ්‍යාවක් මනින්න ඕනේ නැහැ සමානුපාතිකව බලන්නත් ඕනේ. එන්නත් මුලින්ම කරා නම් ඔබතුමාලා කියන්නේ එක්කෙනෙක්වත් මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් ඇමරිකාවේ එක්කෙනෙක්වත් මැරෙන්න ඕනේ නැහනේ. මේ එන්නත කරගෙන ආවේ ඒගොල්ලෝනේ හොඳම පයිසර් තිබුණා මොඩෝනා තිබුණා ඇස්ට්‍රසෙනිකා තිබුණා මොනවද නොතිබුණේ සියල්ල තිබුණත් ලක්ෂ ගාණක් මැරලා කෝටි ගාණක් රෝගාතුර වෙනවා නම් අපි එතනින් මිදලා තියෙනවා අපි බේරගෙන තියෙනවා එහෙමනම් ඉදිරි කාලේ අපිට ඉස්සරහට යන්න පුළුවන් පියල් මොන ප්‍රශ්න තිබුණත් හැබැයි මේ අර්බුදයේ සනිකව අපිට විසඳුම් දෙන්න බෑ ආර්ථිකයේ යම් අර්බුදකාරී තත්ත්වයක තියෙනවා ජනතාවගේ ජීවන වියදම් පැත්තෙන් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් ඉන්නවා ඒ වගේම අනිත් පැත්තෙන් ලෝකයේ අනිකුත් රටවල් මේ තත්ත්වයන් වලට මුහුණ දීලා නැහැ කියලා කියන්න හදනවා ඒක ලෝකයේ ගැන දන්නේ නැති අය හැම රටකම නිෂ්පාදන වියදම් වැඩි වෙලා භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා ආර්ථික අර්බුද තියෙනවා ආහාර අර්බුද තියෙනවා මේවා එක්ක අපි වගේ රටක් යම් මට්ටමකට පසුබෑමකට ඉන්න බව ඇත්ත හැබැයි මෙතනින් ගොඩ එන්න අපි යම් පියවරන් රාශියක් ගන්නවා ඉතින් මේ පියවරන් රාශිය එක්ක අපි විශ්වාස කරනවා තව මාස 7-8ක් යනකොට මෙතන තියෙන තත්ත්වයට වඩා හොඳ තැනකට නමුත් දැන් පහුගිය දවස්වල කියපු විදිහට නම් අපි සම්පූර්ණයෙන්ම එක අපිට එක මැරලා වැටෙන්න ඕනේ එක් පැත්තකින් රෝගීන් වෙලා මැරෙන්න ඕනේ අනිත් පැත්තෙන් කන්න නැතුව මැරෙන්න ඕනේ හැබැයි මේ දෙකෙන්ම අපි ඒ තැනට ඇවිල්ලා නැහැ තෙල් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි දැන් නැව් 3ක් ඇවිල්ලා තියෙනවා නැව් 2ක් ගොඩ බාමින් තියෙනවා තෙල් අනිත් නැව් ගොඩ බානවා ඒකට අදාළ මුදල් දෙන්න ඩොලර් දෙන්න ජනාධිපතිතුමා නියෝග කරලා තියෙනවා. ඒ අමාරුකම් මැද්දේ ඒවා කරගෙන යනවා. ඉදිරියටත් ඒ කටයුතු කරනවා. විදුලිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව අපහසුතාවයටපත් වෙලා තියෙනවා. ඒ ගැන කනගාටු වෙනවා. දැන් ටිකකට කලිනුත් අපි ඊට ප්‍රදේශවලත් විදුලිය ගිහින් තිබුණා. හැබැයි ඒ සම්බන්ධව ඊට වඩා බරපතල තත්ත්වයක් තිබුණා. මෙහෙම ප්‍රශ්න නැති කාලේ එක්සත් ජාතික පක්ෂේ පාලනය තිබුණා. ඒ කාලේ කරු ජයසූරිය කළුවර ජයසූරිය වුණා. ඒ කාලේ දිගින් දිගට කැපුවා. අපි හිතනවා මේකත් ඉතාම කෙටි කාලයක්. මේක අපි බිඳගෙන ඉස්සරහට යනකොට මේක නිවැරදි කරගන්න අපිට පුළුවන්. මේකට අපි කවුරුත් කැමති නැහැ. මේක වෙනස් කරන්න ඕන වහම. ඉන්ධන මිල අඩු කරන්න බෑ අපිට. හැබැයි ඒක පාලනයකින් යන ගමන් ඒක නිසා තමයි දැන් මේ ආසියාවේ තියෙන වැඩිම ඉන්ධන මිල වැඩි රට අපේ රට. අඩුම රට. එතකොට අනිත් රටවල් ඔක්කොම වැඩි. අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. නිෂ්පාදනය කරන රටවල පාව වැඩි. එහෙම තියන් ඉන්නේ ජනතාව පීඩාවටපත් නොකරන්න. ඒ අපේ ඉල්ලීම මත කියන කාරණාවත් අපි පැහැදිලිව කියන්න ඕනේ. සුති ඔබතුමන්ට අජිත් මානප්පර මන්ත්‍රීතුමනි දැන් විශේෂයෙන්ම මෙතුමන්ලා දෙදෙනා මතු කරපු විශේෂ කාරණාවක් තමයි දැන් මේ සියලු අර්බුද හමුවේ රජය කිසියම් ආකාරයකින් ජනතාව බේරගෙන මෙහෙම ගමනක් යනවා මේක කවුරු මේ කාලේ ආණ්ඩුවේ හිටියත් මේ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න වෙනවා ඇත්තටම මේ ප්‍රශ්න ටික ඔබේ ආණ්ඩුව ඔබේ පාර්ශවය රජය කරමින් සිටින කාලවකවානුක ආවනම් මොනවද තියෙන විසඳුම ඇත්තටම මේක අපේ ආණ්ඩුවක් කරගෙන ගියා නම් මේ ප්‍රශ්න එන්නේ නැහැ මොකද මේ ප්‍රශ්න ඔක්කොම විහිං හදාගත්තු ප්‍රශ්න. මෙතුමා මේ කිව්වට මේ ලංකාවේ ලෝකේ හැමතැනම මෙහෙම කියලා මම මේ ඊයේ පෙරේද ජෝර්ජියාව කියන රට පොඩි රටකට ගිහිල්ලා ආවා. ATM කාඩ් එක ගත්තාම ඒකෙන් ඩොලර් ගත්ත හැකි. ඒකෙන් යුරෝ ගත්ත හැකි. ATM මැෂින් වල ඔක්කොම ඩොලර් පුරවලා. ඒ රටේ මුදල් භාවිතය ඩොලර් නෙමෙයි. ඒ රටේ ලාරි. ජෝර්ජියාව කියන රටේ මම කියන්නේ වෙන රට මෙතුමා මේ වෙන රටවලට ගියේ නැති කට්ටියත් එක්ක කොහොම කොට මේ හැමතැනම මෙහෙමයි කොට මේ රටේ මිනිස්සු වෙන රටවලට සංචාරය යනවා. ගියාම මේ රටවල තත්ත්වය දකිනවා. ඒ කියන්නේ මං කියන්නේ ඕස්ට්‍රේලියාවට අහලා තිබ්බා වැහුව එක හරි වැහුවේ කළමනාකරණය සඳහා වහන්නේ අපේ රටත් අපි වහන්න ගියදී වැහුවේ නැන්නේ සිංහල අවුරුදු කාලේ වහන්න ඕනි කාලේ වහන්න ඕනි ඒක තමයි කළමනාකරණය කියන්නේ වහනකොට එතකොට දැන් මේගොල්ලෝ විදුලි බලය ගැන දැන් මේ අපේ ගම්පහ දිස්ත්‍රික්කේ මගේ මල්ලි අපේ මල්ලි කතා කරා නේ මන්ත්‍රීතුමා කතා කරා පැකිනිල් බිව්වා කියලා පැකිනිල් කියන එක ඇමරිකාවේ අසාධ්‍ය වූ කොවිඩ් රෝගියෙකුට නිර්දේශ කරන එකක් අදත් ඒක හිම තියෙනවා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා එන්නත ගැහුවේ එතුමා කිව්වා තමයි එතුමා කියපේක හරි සියලු රෝගීන්ට දෙන්න ඇති වෙන්නේ මේ බේත් ගෙනාවට පස්සේ මම ගහ ගන්නම් කිව්වා. නමුත් එතුමාට අවාසනාවන්ත විදිහට වැළඳුණා. වැළඳුණාට පස්සේ එතුමාට වෛද්‍ය උපදෙස් දුන්නා නෑ නෑ මං ගහන්නේ නෑ කියලා.
වෙන්න බෑනේ වෛද්‍යවරුන්ට වඩා ඉහළට යන්න බෑනේ. වෛද්‍යවරයා කිව්වම ගහන්න ඕනේ. හැබැයි ඒක ගහන්න ප්‍රසිද්ධිය ගැහුවා. හැබැයි රටේ වෙන රටවල් වල දැන් මේගොල්ලෝගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැහුවේ මොකද්ද කියලාද ගැහුවද නැද්ද කියලා රටේ මිනිස්සු දන්නේ නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස ගැහුවා එහෙම දැනගන්න ඕන නම් එන්න අපි වෙලාවක් වෙන් කරලා දෙන්න. ප්‍රසිද්ධියේ දැනගන්න හොරෙන් රැයට ඔයලා ගෙදර එන්න ඕනේ නැහැ. පිස්සු කතානේ කියන්නේ. මොලේ නැති කතානේ කියන්නේ. දැනගන්න ඕන නම් එන්නලු. දැනගන්න ඕන නම් එන්න. ඔව් එතකොට වෙන රටවල් වල මල්ලිවට තේරෙන්නේ නැතිඳ කියන්නේ වෙන රටවල් වල ප්‍රසිද්ධියේ එන්නත ගහලා පෙන්නුවා. එතකොට මිනිස්සුන්ගේ බයසකත් නැතුව යනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා ගහන මේ රැයට එන්න ඕනේ නැහැ. ගහන එක බලන්න. ගැහුවේ මොකද්ද කියලා බලන්න. එතකොට ඒක එකක්. හරි. දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ. එතකොට ඊළඟට විදුලි බලය ගැන අනේ කරුණාකර ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රශ්න අහන්න. මට වෙලාව දෙන්න ඒකට. අනිවාර්යයෙන්. කේන්ති යන්නේ පොඩි දැන් වෙලාවක් දෙන්න කියලා කිව්වෙච්චරයි. ඔබතුමා මගේ කියන්නේ. ඔබතුමාගේ නායකයා ඇයි මුලින්ම මේ එන්නත ගහගෙන මිනිස්සුන්ට ආදර්ශයක් නොවි ඒ වෛද්‍යවරු උපදෙස් දෙනකම් ඉඳලා ඔහුගේ ජීවිතයට හානියක් වෙනවයි කියලා දැනගත්තට පස්සේ ගිහිල්ලා එන්නත පාවිච්චි කරලා මිනිස්සුන්ට මේ ආදර්ශයක් නොවි එහෙම කරේ ඒක විතරක් කියන්නකෝ හේතුව. ප්‍රශ්නේ මේකයි. සජිත් ප්‍රේමදාස කියන්නේ ඉතාමත්ම සංවේදී නායකයෙක්. ඇත්තටම එතුමා ආවහම මම ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතුමා අඩුම ගානේ නිවාස ඇමතිවරයා වශයෙන් ඉන්නේ නැද්දි එතුමා කිසිම දීමනාවක් ගත්තේ නැහැ. දැන් අපේ අගමැතිවරයා ගත්තොත් අගමැතිපඩිය මන්ත්‍රීපඩි මේ ඔක්කොම ගන්නවානේ. මොකද සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයා එදා නිවාස ප්‍රශ්නයකට මැදිහත් වුණාට පස්සේ ඒක තමුගේ පඩිය ගත්තේ නැහැ. ඒක නිවාස අරමුදලට තමයි යොමු කරේ. ඒ වගේ මේ සෙනග ගැන හිතන කෙනෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයා කවදාවත් රටේ ජනාධිපති වුණා නම් මේ ගොවියෝ පෝර නැහැ කියලා කෑ ගහනකොට වෙලමැද්ද ජොගින් ට්‍රැක් හදන නායකයෙක් නෙමෙයි. ඒ කියන්නේ මම කියන්නේ එතුමාගේ හැටි ඒක. එතුමා ඒකින්ද තමයි එන්නත් ගෙන කියලා එතුමා බල කර අර පැණි පස්සේ දුවනකොට මුට්ටි පස්සේ දුවනකොට රටේ ජනතාවට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් නැති හින්දා එයා කිව්වා හරි අනිත් අයට ගහන්න අපි නොගහ ඉන්නම් ඉස්සර රටේ ජනතාවට දෙන්න කියන එක එතුමා ප්‍රකාශ කළා. එතුමාට අසාධ්‍ය වෙලා ප්‍රශ්නයක් වුණාට පස්සේ ඉන්නත ගහන එක වෛද්‍යවරු නිර්දේශය කරන එක. ඒකයි ඒකේ தත්ත්වය. ඊළඟට මම ඔබතුමා කිව්වා මේ අපි විදුලි බලාගාර කිසිම දෙයක් හැදුවේ නැහැ කියලා. එතකොට මතක තියාගන්න උමාඔය ජලාශය මම මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා වශයෙන් ඉන්නේ නැති උමාඔය ජලාශය වගේ උමාඔය විදුලි බලාගාරය අපි වොට් කිලෝ මෙගාවොට් 43ක් හරි ගැසුවා. ඒ වගේම මොරගහ කන්දනු කවද්ද හැදුවේ කවද්ද මොනවා මගේ කාලය තුල මගේ මම මෛත්‍රීපාල මහත්තයා මහවැලි ඇමති වෙලා ඉන්න කාලය තුල අපේ රජයේ කාලේ මහවැලි ඇමති වෙලා ඉන්න කාලේ කියන්නේ හරි ඊළඟට ඒක ප්‍රශ්නෙට උත්තරේ දුන්නානේ. හරි ඊළඟට දැන් ආණ්ඩුව හරි දැන් මෙතුමන් රාජ්‍ය අමාත්‍යවරයා යහපාලන ආණ්ඩුව යහපාලන කාලේ තමයි මම රාජ්‍ය අමාත්‍යවරයා හිටියේ. ඔබතුමාලා එක බලාගාරයක්වත් ඔච්චර කතා කරන රටේ ජනතාව මේක තේරුම් ගන්නවානේ. ඊළඟට එදා චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ලයිට් දිගටම මේ වගේ කැපි තියෙද්දි තමයි අපේ ආණ්ඩුව බලයට පත් වුනහම කරු ජයසූරිය මහත්තයා ප්‍රකාශයක් පත් කරා. මේක රටේ ජනතාව මතක් කරලා දෙන්න නැත්නම් මේ ප්‍රකාශයක් පත් කළා මම දින 100න් ඇතුළත විදුලි බලය දෙන්න බැරි වුණොත් මම මගේ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා කියලා කරු ජයසූරිය මහත්මයා ප්‍රකාශයක් පත් කළා. එතකොට තමයි හැබැයි මේ විදුලිය කැපීම ආවේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ අග කාලය තුල. එතකොට තමයි අපේ ආණ්ඩුවට බලය ඇවිල්ලා මේ ප්‍රකාශය පත් කළා. එතුමා දින 100 තුල ලයිට් විදුලිය කැපිල්ල නතර කළා. දින 100 තුල එදා විදුලි බලය ඉන්නේ ඉතින් මේක අහගෙන ඉන්න මේ දැන් ඔයක් ගන්නේ කරුවල ජයසූරිය කියලා. එතකොට මම අහනවා ආණ්ඩුව මේ විදුලි කරු ජයසූරිය මහත්තයා දින 100 තුල විදුලිය දුන්නා නම් ආණ්ඩුව අවුරුදු 2කමාරක් බලන් ඉඳලා හදපු විදුලි බලාගාරය කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විදිලා. හදපු විදුලි අවුරුදු 2කමාරක් ආණ්ඩු කරානේ. දැන් මේ අර ආණ්ඩුව කලේ නැහැ මේ ආණ්ඩුව කලේ නැහැ කියලා කරු ජයසූරිය දින 100න් විදුලි බලේ ප්‍රශ්න විසඳුවා නම් ඇයි අවුරුදු 2කමාරක් ගිහිලා දින 300 700 දින 1000ක් ගිහිලා විදුලිය හදුවද ඊළඟට මේ පාස්කු ප්‍රහාරය ගැන නෑ මේක මම පොඩ්ඩක් ඉවර කරන කලින්ද පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා පාස්කු ප්‍රහාරය දැන් පිටු 67000ක් එතකොට කාලේ වැඩි ඔව් පිටු 67000ක එකක් ගෙනවලු අද මේක සමීක දසුණක් පෙන්නන්න අද කාඩිනල් තුමා කියන කොයිද මයික් එක හරි මේ කැමරා අද කෝ හරි ඔව් මොඩි වෙලා අද කියනවා අදාළ යුක්තිය ඉදිරි රජයකින් බලාපොරොත්තු වෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ කියලා. ඉතින් මොකද්ද මේ දැන් මේ කාඩිනල් තුමා කියන්නේ කතෝලික ජනතාවට අවශ්‍ය සාධාරණ ඉෂ්ට වෙලා නැහැ කියලා. කාඩිනල් තුමා කියන දැන් නම් මේ ආණ්ඩුව යුක්තියක් එන්නේ නැහැ. නීතියක් නැහැ. නීතිවත් දෙපාර්තමේන්තුව ගැන රජයේ නීතිවත් ගැන අපිට පිළිගන්න බෑ. පව් නෙමෙයි මෙතුමා කියන්නේ පව් නෙමෙයි එතුමා හොඳ බුද්ධිමත් උගත්
ඔබට වඩා හැකියාවක් තියෙන නායකයෙක්. ඔබට වඩා හැකියාවක් තියෙන නායකයෙක්. ඒකින්ද මේ පව් කියන්න යන්න එපා. එතුමා නායකයෙක්. එතුමත් මේ රට ගැන විශ්වාසය නැති කරලා තියෙනවා. ඒ වගේම මම විශේෂයෙන් කියනවා ඩොලර් අර්බුදය තියෙද්දි අවසන් කරන්න. ඩොලර් අර්බුදය තියෙද්දි ගිය මේ පහුගිය තිබිච්ච නිදහස් උත්සවයට ශ්‍රී ලංකා කොඩිය ගෙන්නුවේ චීනෙන්. ලෑස්තිව ඩොලර් අර්බුදය අවුරුද්දක් තිස්සේ තියෙනවා. ප්‍රශ්නේ තියෙනවා. නමුත් චීනෙන් වාහනය කරනවා ශ්‍රී ලංකා කොඩිය. එහෙම මං කියන්නේ මේවා හදන්න පුළුවන් මේ විහිං හදාගත්තු ප්‍රශ්නේ ජාතික කොඩිය ගෙනල්ලා තියෙන චීනෙන්. ඒ කාලේ ගෙනාවේ. වෙනාවෙන්. හරි. ඒ කාලේ ඩොලර් වල තිබුණා ඒක තමයි කියන්නේ. එතකොට 80 මිලියන 6.9ක් ගෙවුවා. ඊයේ පෙරේදා තෙල් නැව ආවා. දැන් ඊයේ තෙල් නැව ආවනේ. තෙල් බෑවනේ. තෙල් බානකොට එදා රෑ මේ කවුද බැසිල් රාජපක්ෂ මහත්තයා සල්ලි දුන්නයි කිව්වා ගේන්න. හරින රෑ උපෙල දුන්නා වගේනේ. නමුත් මේ පරක්කු කිරීම තුළ මේ සල්ලි සංගවා තබා ගැනීම තුළ US ඩොලර් 38000ක් ඩැමරේජ් ගෙවුවා නැවට. එතකොට ඩැමරේජ් 38000 US ඩොලර් ආණ්ඩුවේ බද්ද රුපියල් 85 පෙට්‍රල් ලීටරයකට බලන්න මේ මිනිසුන් කාගේ වැරදි නිසාද මේ ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට කාගේ නැති ප්‍රශ්නද? ඒ හින්දා මම කියනවා මේ අනිතර මේ රට ණය ගන්න මොනවටද? ඉස්සර අපි ගලේ සංවර්ධනයේට. මේ සංවර්ධනයේ ණය ගත්තාම දැන් මහවැලි ව්‍යාපාරේ ණය ගත්තාම විදුලි බලය ආවා ගාමන්ට් ඇදුවා. මේවෙන් අපි ගෙවනවා. නමුත් දැන් ණය ගන්නේ මොනවටද? ඛණ්ඩ නැතුවට. ඉතින් ඔයා ගෙවන්නේ කොහොමද? හාල් ටික ගේන්න, සීනි ටික ගේන්න, තේකොළ ටික ගේන්න. එහෙම නැත්නම් මේ පරිප්පු ටික ගේන්න, පිටි ටික ගේන්න, බේකරි වැහිලා ඒ ඇස්සේ. පෙනඩෝල් පෙත්තක් මාකට් එකේ නෑ. මේ ණය ගන්නේ මේ වගේ එන්නේ. ඉතින් මේව ගෙවන්නේ කොහොමද? මම ණය ගන්නේ ඛණ්ඩ. ණය ගන්න ලයිට් නැහැ කරුවලේ ඉන්නවා ලයිට් ටික දෙන්න. ණය ගන්න ඩීසල් වාහන දුවා ගන්න විදියක් නැහැ. කාර් වලට දුවන්න විදියක් නැහැ. පෙට්‍රල් ටික දෙන්න. ඒත් මේ ගෙවන්නේ කොහොමද මේ ණය? සංවාදයෙන් ණය ගත්තා නම් ඒක දින ප්‍රතිඵල අනුව අපිට ගෙවන්න පුළුවන්. ඒ කාලේ කොච්චර ගත්තා නැහැ. ප්‍රශ්නේ උත්තර දෙන්නකෝ. දැන් ඔබතුමා වෙලාවෙ ණය ගත්තේ. ණය ගන්න මොකටද? මම ළඟට යන්න තියෙන්නේ. සිතුමනේ දැන් සමස්ත ප්‍රකාශයත් එක්ක නැත්නම් එතුමන්ගේ අදහස් දැක්වීමත් එක්ක අපිට ගම්මේ වන අදහස තමයි මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති තමයි මේ තැනට රට ගෙනල්ලා තියෙන කියන කාරණාව. මේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිද පහුගිය ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිද කියන එක පියල් මේ රටේ සමස්ත ජනතාව දන්නවා. දැන් මේ ජනතාවට යම්කිසි අර්බුදයක් තියෙන කියන එක ඒක මේ අපි හැම කෙනෙක්ම පිළිගන්න පොදු කාරණාවක්. ඒක හේතුව අපේ රටේ උද්ගත වෙලා තියෙන ඩොලර් අර්බුදයත් එක්ක අපේ රට තුළ අපි දිනදා පරිභෝජනය කරපු සියලුම ද්‍රව්‍ය වල මිල වැඩි වෙනවා. අද අපේ රටට අපනයනය කරන සියලුම දේවල් වල ආනයනය කරන සියලුම දේවල් වල ඒ පහුගිය කාල සීමාවේ විදිහටම තවමත් ඒ විදිහටම මේවා පවතිනවා. මේ ප්‍රස්ථාරෙන් සිද්ධ වෙන්නේ පෙන්වන්නේ ඒක. මේවා එකක්වත් අඩු වැඩි වෙලා නැහැ. මොකද අපි වාහන ගෙන්නන එක සීමා නැවතුවා. ඒ වගේම භාණ්ඩ සුභෝගී භාණ්ඩ සීමා කරලා අපි ක්‍රමවේද හැදුවා. මේ හැම එකකටම අපි වැඩසටහනක් හදලා මේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ගෙනියන්න පුළුවන් උපරිම වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ මොන බාධක කම්කටොළු ආවත් අපි මේ මෙතුමන්ලා මේ කතා කරන කිසිම කෙනෙක් ගාව අනාගත සැලැස්මක් සහිත වැඩපිළිවෙලක් නැහැ. මෙතුමන්ලගේ සජිත් ප්‍රේමදාස නායකයාගේවත් අනුර කුමාර දිසානායකගේවත් අපි දකින්නේ අනාගත සැලැස්මක්. දැන් මේ ඩොලර් මිලියනයක් දෙනවා කියලා ඊයේ පෙරේදා උඩ දාගෙන කෑ ගැහුවා. දැන් කෝ ඩොලර් මිලියනේ. හරිද? ඌ බොරුවට කෝල් එකක් ආපු එකකට තමයි ඒ කතා කළේ. ඉතින් මම කෝ ප්‍රශ්නයක් අනාගත සැලැස්මක් හදන්නේ කොහොමද? ඕගොල්ලෝ විහිම් මේක කනකොට. මේක අර්බුදයක් දිගට ආපු එකක් නම් අනාගත සැලැස්මක් හදුව හැකියි. නමුත් ඕගොල්ලන්ගේ තියෙන මොඩ තීරණ හින්දා මේක වෙලා තියෙන්නේ. පොර ප්‍රශ්නෙට ඕගොල්ලෝනේ කරේ. අපි ප්‍රශ්නයක් ඔබතුමන්ට හරි ඒක උත්තරේ දෙන්නකෝ. ඔබතුමන්ගේ අදහස. දැන් මෙහෙමයි. අපේ කන එකයි අපේ බොන එකයි ඔයාලට ප්‍රතිපත්තියක් හදාගන්න බාධාවක් නම් මං පියල් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ මේ විපක්ෂෙත් එක්ක. මේ රටේ ජනතාව ඔබතුමන්ලා බලාගෙන ඉන්න මෙන්න විපක්ෂයේ සජිත් ප්‍රේමදාසට මේක හදාගන්න අපි රජයක් මේ වෙනකොට ඔබ දන්නවද පියල් මේ වෙනකොට මේ රටේ ඖෂධ වර්ග 8ක් මේ රටට ගෙන්නන්න නැතුව සම්පූර්ණයෙන්ම අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ වෙනකොට හොරණ මිල්ලා ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියෙක් අක්කර 65ක ඉඩමක් දීලා තියෙනවා. මේ වෙනකොට ඖෂධ නිෂ්පාදනාගාර 3ක් මේ වෙනකොට ඉදිවෙමින් තියෙනවා. 2023 වෙනකොට මේක ජනතාවට ලබා දෙන්න ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළේ. හරි ශිරාන්ති මේ රටේ පුටින් ඇවිල්ලා හරි කමන්නේ නැහැ. මේ රටේ නිෂ්පාදනය වැරදි නෑ. අපි විරුද්ධ නෑ. ඔයා විරුද්ධද? නෑ විරුද්ධ නෑ. අපි කියන්නේ ඒකට නම් ඔයා ආයෝජනය කරන්න එන්න. රාජ්‍යසේනාධිපතිතුමා තමයි ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළේ. ඊළඟට මේ ඒ වගේම තමයි මේවා හොඳම
ගුණාත්මක භාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන්න කොග්ගල ආයෝජන කලාපයේ මේනකොට ඉන්සියුලින් නිෂ්පාදනය කරන්න වැඩිම පරිභෝජනයක් ගන්න 2022 දී මේ කර්මාන්ත ශාලා වැඩ ආරම්භ කරලා තමන්ගේ නිෂ්පාදනීයට දාන ජායල ප්‍රදේශයේ තියෙන වෙනම ආයතන කීපයක් ඒ වගේම කටුනායක ඇතුළු මේ වගේ දැන් වෙනකොට 10ක් 12ක් පටන් ගන්න තියෙනවා. ඒ වගේම තමයි අපි වාහන මේ රටට ආනයනය කිරීම නැවැත්තුවා වගේම අපි මේ වෙනකොට වාහන ආනයන කරුවන් ඒ සියලු දෙනාට අපි අවස්ථාව දීලා තියෙනවා මේ රටේ වාහන එකලස් කිරීම සහ අපේ රටෙනුත් ඒවට යම් යම් උපාංග එකතු කරලා මේ රටට තුල මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන වාහනයක් මේ රටේ නිෂ්පාදනය කරලා මාකට් එකට දාන්න. ඉදිරි කාල සීමාව තුළදී ඒ වැඩපිළිවෙල මේ රටට ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි මම මේ ලොකු චෝදනාවක් එල්ල කරා නිකන් මේ හයිවේ වලින් අපි ගසා කනවා වගේ. හැබැයි හයිවේ වලින් ගසා කෑවේ කවුද කියලා යාපාලන ආණ්ඩුව පෞගිය කාලේ කොහොමද කරේ කියලා පැහැදිලිව අපි දන්නවා. මේ පොතු හැර ගල්ගෙදර මේ ටෙන්ඩර් එක පැහැදිලිවම මේ වෙනකොට 2021 7/22 මේ ටෙන්ඩර් එක ඉදිරිපත් කරලා මේකේ සමාගම් 4ක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සමාගම් 4 මේ ටෙන්ඩර් එක දෙනකොට මේ ටෙන්ඩර් මේ මෙතුමල්ලා අර මොකද තිස්ස මහරාමේ ප්‍රාදේශ සභාව කරන කාලේ ටෙන්ඩර් දාලා ගත්තා වගේ නෙමෙයි. මේවා තියෙනවා ක්‍රමවේදයක්. මේකේ දිත්ව ලියුම් කවර් ක්‍රමය කියලා මේක තියෙනවා තාක්ෂණික හා මූල්‍යමය ලන්සු ඉදිරිපත් කරන ක්‍රමවේද දෙකක්. මේ ක්‍රමවේද දෙක ඇතුළත මේකේ තාක්ෂණික දන්නවා වගේ ඔබතුමා තමයි දන්නේ. කැබිනට් කමිටුවක් පත් කරනවා මේ වැනි ටෙන්ඩර් පිළිබඳව සලකා බැලීම සඳහා නෙගෝෂියේෂන් කමිටි එකක්. මේ ටෙන්ඩර් එකට අදාළ ඒ කමිටුව කීපාරක් වෙනස් කරාද කියලා දන්නවද? මේ ටෙන්ඩර් එකට අදාළව කමිටු වෙනස් කරලා නැහැ. මේ සම්පූර්ණ පට්ටපල් බොරු කියන්න එපා. මේ ටෙන්ඩර් එකට අදාළව නෙමෙයි. මේ පහුගිය කාල සීමාවේ එක දිගටම මේ රටේ ඉන්න පොඩක් ඉන්න ඉතින් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ප්‍රශ්න වැලක් අහන්න එපා. අපි ඔබතුමන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. ඉතින් ඔබතුමාලා කමිටුව කියන්නේ නෑ කියනවා නම් ඔබතුමා අපිට පත් කරපු කමිටුව පත් කරපු කමිටුව ඔබතුමාට මෙතන ඇවිල්ලා කියන්න මම බැඳිලා නෑ. අනිත් එක ඔබතුමා අනිත් එක මෙයා ඉන්න පත් කරපු කමිටුව නෙමෙයි මේක පියාල් මේ රටේ ජනතාවට අපි මම කතා කරන්නේ මේ මෙතුමල්ලාට නෙමෙයි. මෙතුමල්ලත් එක්ක කතා කරන එකේ තේරුම මෙතුමලා බොරුව රජය කරන මිනිස්සුන්ව මුලා කරන දේශපාලනයක් ගෙනියන්නේ. හැමතැනම දේශපාලනය කරන්නේ. රෝහල්ට ගිහිල්ලා අහිංසක ලෙඩා මැරෙන්න පණ අදිද්දි දේශපාලනය කරන්නේ. මේ කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කැබිනට් එකේ අනුමැතිය අනුව ඉස්සෙල්ලා තුන් දෙනෙක්ගේ සංයුතය තිබ්බා. මේ 3-5ට වැඩි කරලා මේ වෙනකොට ඒ සංයුතය වැඩි කරලා තියෙනවා. මොකද මේකේ කාලීනව ආපු මේ සියලුම ටෙන්ඩර් වල විවිධ කාරණාවල ඊටාම පසුගාමී තත්වයක් තිබ්බා. ඒ කියන්නේ මාස 7-10 මේ වගේ දීර්ඝ කාලයක් මේ ටෙන්ඩර් ඇදුණා. ඒක ක්‍රමවත් කරලා අපිට අවශ්‍ය වෙන්නේ කඩිනමින් මේ රටේ මේ සියලු ව්‍යාපාර මේ ව්‍යාපෘති මේ හැම එකක්ම කඩිනමින් මේ රටේ ක්‍රියාත්මක කරන එක. ඒවා යන ප්‍රමාද ගාස්තු ඇතුළු මේ සියලු දේවල් වල අපිට තියෙන ලොකු බරපතල ප්‍රශ්නයක්. ඒ හින්දා තමයි මේ ටෙන්ඩර් ඉදිරිපත් කරලා තියෙන. ඒ වගේම තමයි මේ ටෙන්ඩර් එකේ මේ වෙනකොට මේක ප්‍රසම්පාදන යටතේ තියෙන මේ කතාවක් තියෙන්නේ. මෙතුමා මේ ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා කිව්වා මිල ගණන් එක්ක මේවා අමූලික පට්ටපල් බොරු. මේවා සමාජගත කරලා මේ අය හදන්නේ මේ හැම වෙලාවෙම අර කහුගේ කාලේ අපි දැක්කන්නේ ලැම්බෝගිනි ගෙනාවා. මෙතුමල්ලා කිව්වා දැන් ගල කඩලා සීගිරි ගලත් කඩලා ඔක්කොම කඩලා දැන් එහෙනම් හුලම් පාර එන්න ඕනේ. මඩ කලපුව පැත්තෙන් ආවහම මේ ගාල්ල මාතර පැත්තෙන් අනිත් පැත්තට යන්න ඕනේ. හුලම් අපිට අල්ලගෙන තමයි ඉන්න වෙන්නේ. මොකද මේ රටේ තිබ්බ කඳු පද්ධතිය ඔක්කොම අපි පෝට් සිටි එක හදන්න කපලා ඉවරයිනේ. ඉතින් මේ වගේ පට්ටපල් කෙබර කතා කියන මේ විපක්ෂයක් තමයි ඉන්නේ. ඉතින් මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කිසිම ගනුදෙනුවක කිසිම වංචාවක් වෙන්න මේ හයිවේ වල අපි කටයුතු කරන්නේ නැහැ. අපිට මතකයි පහුගිය කාලේ අර වටරව් මාර්ගය ඉඳන් කඩවත යන මාර්ගයේ මන්තිරු 6 තිබ්බ එක ඒ අපි 6ට යෝජනා කරපු මුදලටම මේ අය මන්තිරු 4 කරලා එකෙන් මං හිතන්නේ කෝටි 18000ක විතර
අතිවිශාල වංචාවක් කළා මේ එකට ඉඳගෙන හිටපු ආණ්ඩුවේ සගයෝ එකට ඉඳගෙන හිටපු ආණ්ඩුවේ සගයෝ මේ අය ක්‍රියාත්මක කළේ මේ විදිහට මේ රටේ ජනතාව දැනගන්න ඕනි කවුද බොරුව කරන්න කියලා සහ වංචාව කරන්න අපි ඒකට කියන්න උත්තර දෙන්න ජනතාව දන්නවා. හරි ස්තුතියි. අපි ඊළඟ වටේ තුල ඒ කාරණා මතු කරන්න අනිවාර්යෙන් අවස්ථාවක් ලබා ගමු. වසන්ත සමරසිංහ මැතිතුමනි, දැන් විශේෂයෙන්ම ඒ අධිවේගී මාර්ගය පිළිබඳ කාරණාව ඔබතුමන් මතු කරපු කාරණාව ඉදිරියට තමයි අදහස් දක්වන්නේ. ඒ අතරතුරේ විශේෂයෙන් මතක් කරන්න කැමතියි ඔබතුමන් මතු කරපු කාරණාවක්. ඔබතුමන්ට වෙලාව සෑහෙනම් මේ පිළිබඳව කතා කරන්න පුළුවන්. මේ බොහෝ දුරට රජයේ දේවල් විවේචනය කළාට ජනතා විමුක්ති පෙරමුණට හෝ විපක්ෂයට කිසිදු අනාගත සැලසුමක් නැහැ කියන කාරණාව. වැඩපිළිවෙල මම ඒ වැඩපිළිවෙල ගැනත් කියන්නම්. මොකද එකක් විතරක් මම කියන්න මේ අය අපි මේට කලිනුත් මෙතනම කතා කරා මේ පොහොර පිළිබඳ ප්‍රශ්න. දැන් රටේ ආහාර හිගයක් ඇති වෙනවා කියලා විශේෂඥ මේ අපි නෙමෙයි. මේ ශාස්ත්‍රීය විශේෂඥයෝ කිව්වා මේක ක්‍රියාත්මක කරන්න ඕනේ පියවරෙන් පියවර. එහෙම නැතුව එකවර මේක නැවැත්තුවට පස්සේ රටේ ආහාර හිගයක් එනවා. ඒකට මුණ දෙන්න ගියාට පස්සේ මේට වඩා වියදමක් එනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ටොන් එක මෙට්‍රික් ටොන් එක ඩොලර් 350 මියන්මාරේ හාල් එක ඩොලර් 450ට ගෙනලා අපි දැන් කන්නේ මේ. මියන්මාරේ ඩොලර් 350ට මේක කරන එක වෙන වැඩක් තියෙනවා. නමුත් මම මේ කියන්නේ. ඒතකොට ඒ සල්ලි දැන් කොහින්ද යන්නේ ඩොලර්? ආපහු ඩොලර් යනවා අපේ රටට. මෙන්න මේ ප්‍රශ්නේ හැදුවේ කවුද? අද අපේ රටේ ගොවි අතර එන තිබි සල්ලි ටික කොහටද යන්නේ එහෙනම්? පිටරටට යනවා. දැන් මේවා කල්පනා කරන්න ඕනේ නැද්ද? ආණ්ඩු ඔලොමොට්ටලකම් කරන්නද මෙච්චර එහෙනම් රටක? ඉස්සලා තීරණ ගන්න ඕනේ රටේ තියෙන පැවැත්මත් ඒක ඇතුළේ බලපෑමක් තීරණය කරලා. ඒ නිසා මම මේ කෘෂි කර්මාන්තයේ සම්බන්ධයෙන්ුත් කර්මාන්ත සම්බන්ධයෙන්ුත් සේවා සම්බන්ධයෙන්ුත් ගත්තොත් එimhe ජගත් කුමාර මන්ත්‍රීතුමා කියන නැත පහුගිය කාලේ මං කියන්නේ ආපහු ගිහලා ඔබතුමාලා බැලුවොත් එimhe අපනයන ආදායම් වැඩි වෙලා තියෙන්නේ නැයි. නිෂ්පාදන වැඩි වුණා අපේ රටේ. මේවා ASCII අපේ රටේ නිෂ්පාදන වැඩි වුණා. ආනයන වියදම වැඩි වුණා. වාහන නැවැත්තුවට කිරිපිටි ගේන එක නැවැත්තුවට ඒවට යන වියදම් නැතුණාට අපිට අනිත් පැත්තෙන් වියදම් වැඩි වුණා. එකක් ඩොලර් එකේ වැඩිවීමත් මේකට බලපෑව. අනිත් පැත්තෙන් අපි ඉන්ටර්මීඩියට් ගුඩ්ස් එහෙම නැත්නම් අතරමැද භාණ්ඩ ගොඩක් ගෙනලා තියෙන වැඩිපුර. ඒ නිසා මේ ප්‍රශ්නේ වෙලා තියෙන තැන අඳුර ගන්න නැතුව ඔහේ මොනා හරි කියන් ගිය හැකි. මන්ත්‍රී මේ ටෙන්ඩර් එක ගැන මම මේ කියන්නෙම ජනතාවට තමයි. මෙතුමාලට කියවල වැඩක් නැහැ. තේරෙන්නත් එපා කිව්වට. සාමාන්‍ය පියල් මේ ටෙන්ඩර් එක දාන්නේ 2021 7 වෙනි මාසේ 22 වෙනිදා. ඒතර 7 වෙනි මාසේ 22 වෙනිදා දානකොට ටෙන්ඩර් එකක් දාන්න කලින් ඉස්සල්ලාම අරන් යනවා ටෙන්ඩර් පත්‍රිකා අරන් යන්න කියලා කියනවා දැනුම් දෙනවා. දැනුම් දුන්නාම ඉල්ලුම් කරුවෝ 9 දෙනෙක් ටෙන්ඩර් පත් අරන් යනවා. 9 දෙනාගෙන් දෙන්නයි ටෙන්ඩර් දාන්නේ. සමාගම් දෙකයි. ඒ සමාගම් දෙක දාපු ටෙන්ඩර් පිළිබඳව සලකා බැලීමට කැබිනට් නෙගෝෂියේෂන් කමිටු එකක් පත් කරනවා CNC එක. ඒ කැබිනට් නෙගෝෂියේෂන් කමිටුව කවුද ඉස්සල්ලාම පත් කරන්නේ? මේ තුන් දෙනා පත් කරනකොට ඉස්සල්ලාම පත් කරනවා ප්‍රේමසිරි මහත්තයයි රණතුංග මහත්මයා. මෙයා කවුද? ලේකම් ප්‍රවාහන අමාත්‍යාංශ අධිවේගී මාර්ග අමාත්‍යාංශ ලේකම් ප්‍රේමසිරි මහත්මයා. ඊට පස්සේ ආචාර්ය අමල් හර්ෂසිල්ල මහත්මයා රාජ්‍ය ලේකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්. මෙතුමන්ලා තුන් දෙනා මේවා පිළිබඳව අධීක්ෂණය කරලා කැබිනට් එකට උපදෙස් දෙන්න ඕනේ. මෙන්න මේ ටෙන්ඩර් පත්‍රිකාව මෙන්න තත්ත්වය මෙන්න මේවා සලකා බලන්න කියලා. මේ සලකා බලද්දී ඉදිරිපත් වෙච්ච මිල ගණන් පිළිබඳව සලකා බලන්න පෙළ මේගොල්ලෝගේ කරුණු. මොකද ටෙන්ඩර් පත්‍රිකාව කියලා කියන එක තියෙන පිටු 120ක් විතර තියෙනවා මේ ටෙන්ඩර් පත්‍රිකාවේ. මේ තොරතුරු මේක කොහොමද කරන්න ඕනේ, කොහොමද ඉදිකිරීම, ණය ලබා ගැනීම, ණය දීම, ගැරන්ටිය කවුද දෙන්නේ, මේ ඔක්කොමත් එක්ක තියෙනවා. මේවා නිකන් මේ හංගන්න හැදුවට හරියන්නේ නැහැ. මම කිව්වේ මේ දැන් ඔයා කිව්වනේ ටෙන්ඩර් දෙකයි ඉදිරිපත් උනේ කියලා. ඔව්. ටෙන්ඩර් 4ක් ඉදිරිපත් වෙලා තිනවා. ඔයා කියන්නකො මොනවද දෙක කියලා? දෙක තමයි MCCI කියන සමාගම සහ අනිත් එක ලංකා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නැත්නම් මේකට LIDC කියන සමාගම් දෙක. අනිත් හතර පුළුවන් නම් මම මේ කියවරෙන්න කලින් කියන්න කියන තු සමාගම් දෙක නා. ටෙන්ඩර් දාපු එක මේ පියල් මම මේ ඔක්කොම ගත්තා මට මේ තොරතුරු ෆයිල් එකක්ම ලබා දීලා තියෙනවා. මේ තොරතුරු ලබා දුන්නා මේ කටයුත්ත අපි මේට කලින් අපේ අධිවේගී මාර්ග ඔක්කොම හැදුවේ චීනේ. චීනේ ගත්ත කොන්තරත් එක ලංකාවේ සබ් කොන්ට්‍රැක්ට් ඉන්න මේ එතකොට මේ සබ් කොන්ට්‍රැක්ට් කරා. CSCES කියන කම්පැනි එකයි එතකොට CJIETC කියන කම්පැනි එකයි තව දෙකක් හරි තව දෙකක් මේක ඉදිරිපත් කරලා තියෙනවා මෙන්න මේ කම්පැනි දෙක මේ කම්පැනි දෙක අර අමතුමත් මේ කතාව මම මේ ඉදිරිපත් කරන නෑ ඉතින් අමතුත් ඔබතුමා ප්‍රශ්නයක් අහන්න එච්චරයි අහන්නකෝ මේ කැබිනට් අනුකමිටු මේ පත් කරපු කාරණා පිළිබඳව කතා කරා යද්දී මම දැක්කා මහාමාග ඇමතුමත් මේ ගැන කිව්වා මම ඒ දුන්නා උත්තරයක් හැබැයි තාම වෙනකම් පිළිතුරු දුන්නා මම දැක්කේ නෑ මේ තියෙනවා විස්තර ඔක්කොම ටික මේ දාපු කැබිනට් නෙගෝෂියේෂන් කමිටු එක අඩුම ගානේ කමිටුවේ ඉන්න දෙන්නට කියන්නේ නැතුව තුන් දෙනාගෙන් දෙන්නෙක් අයින් කරලා ඉතුරු පස් දෙනෙක් පත් කරනවා පත් කරලා ළඟ දවස් 3ක් ඇතුළේ මේක කැඳවලා මේ එක ටෙන්ඩර් ඉතුරු වෙන්නේ. පියල් ටෙන්ඩර් එකක් දාන්නේ තරඟකාරී මිල ගණන් වලට. එහෙම නැත්නම් එන්න කියලා දෙනවනේ.
තරඟකාරී මිල ගණන් යටතේ අඩු බොරු මිලකට කියන්න තීරණය එපා. කරගන්න. තාම ඔක අහගෙන ඉන්න, ප්‍රසම්පාදන අහගෙන කටයුතු වල තියෙන අහගෙන දෙයක්. ඉන්න, හරි දන්නේ ටෙන්ඩර් දන්නේ ඉදිරි ඒවා කියන්නේ ඔබතුමා දන්නේ කොහමද? හොඳයි. දැනගත්ත විදිය කියන්නකෝ. ආයින්ද දැන් ඔබතුමා දැනගත්ත විදිය කියන්නකෝ. මේ මේක තියෙනවා. ටෙන්ඩර් මේවා රහස්‍ය දෙයක්. හරි මෙතුමා බොරුනේ කියන්නේ. මේ රහස්‍ය දෙයක් ඔබතුමාලා ඕවා නෙමෙයි ඔබතුමාලා පියල් මේ තියෙන්නේ මෙතුමන්ගේ දැන් කාලය අවසන් වෙනවා. අමූලික බොරු මම කියන්නේ මේ ඔයාගේ වෙලාවක් තියෙනවනේ මල්ලි කෑග. මේක තියෙනවනේ සබ්බයක්. මම කියන්නේ එහෙම නෙමෙයි ඔයාගේ වෙලාවක් තියෙනවනේ. මම කතා කරන්නේ නැහැ මම කතා කරන්නේ මෙතුමාට. ඔබතුමා ලනුවකුත් මෙතුමාට කතා කරන්නේ. සංවාදයකට කියලා දැනගන්න සංවාදයකට ආවේ. ඔයාට දැන් නම් එළියට වෙලා ඉන්න වහන් ඉන්න බැරි නම් මේ මං කියන්නේ හරි කැතයිනේ බැරි නම් වහන් ඉන්න බැරි නම් කන්දේකට ඇඟිලි දෙකක් ගහගෙන ඉන්න. මෙතුමාලා ගනුදෙනු කරේ කුස්සිය තුල. හරිද ඒ ප්‍රශ්නේ හරි ප්‍රශ්නයක් ඔයාගේ වෙලාවක් මෙතුමන්ගේ අවස්ථාව තුල සෞඛ්‍යතුමාගේ පුතාගෙන් ඔයාගේ වෙලාවයි ඉඳලා විනාඩි 10 නම්. එතකොට කියයි මං කියන්නේ කතා කරන්න දෙන්නේ නැහැ නේ. මෙතුමන්ට අවසන් කරන අවස්ථාව ලබා දෙයි. මල්ලි මේ ගම්පහ දිස්ත්‍රික්කේ කරන් ලැජ්ජාවක් නේ. සමාන අපේ ගම්පහ දිස්ත්‍රික්කේ කරන් ලැජ්ජාවක් නේ. ඔහම හැසිරෙනකොට සමාන අපේ එතුමන්ට අවස්ථාව දෙන්න. නෑ නෑ ඒවට අපිටත් දුකයිනේ නිකන් මේ කතා කරන විදිය. ඇයි යන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරයෙක් නේ. මේකේ රූල්ස් තියෙනවනේ. මම අහන්නේ එතුමාට. මේකේ රූල්ස් තියෙනවා. අවසන් කරනවා. අපේ එතුමන්ට අවසන් අවස්ථාව ලබා දෙමු. මෙතන අවසන් විනාඩි මගේ වෙලාව මට දෙන්න. පියල් මම කරුණ ඉදිරිපත් කරන ජනතාවට. මම ගමනක් කරනකොට පාරේ යන හැම බල්ලරම ගල් ගහන්නේ මොකද මං ආවේ විවාදයකට සංවාදයකට. ඔබතුමාට එක්ක තමයි කරුණ ඔබතුමාට අතිරේක විනාඩි කාලයක් ලබා දෙන්න අපි ඒක නෑ විනාඩියක් පියල් දැන් මම පටන් ගත්ත විතර කියන්නේ. මේ තියෙන්නේ පියල් මේ එක්තරා මේ තොරතුරු දෙනවා වගේම මේ එක සමාගමක් චීන සමාගම. මේ MCCI සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලියනවා. මොකද්ද ලියන්නේ? අපි ටෙන්ඩර් එකක් දැම්මා. අපේ ටෙන්ඩර් එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා කරුණු සාධාරණ නැතුව මෙන්න ටෙන්ඩර් එකේ තත්ත්වය කියලා ලියනවා. මේ මම ලියපුවා නෙමෙයිනේ. මේක ලියනවා ජනාධිපතිට මොකක් ගැනද ලියන්නේ? මේ සමාගම ලියනවා මෙන්න කොන්තරත් දෙකට දාපු සමාගම් දෙක. ඒ දෙකේ මෙන්න මිල ගණන්. මොකද්ද? MCC සමාගමයි LIDC සමාගම. සමාගමක් නෙමෙයි ලංකාවේ සමාගම් කීපයක් එකතු කරලා හදපු කොන්සෝටියම් එකක් තියෙන එක. එකක් හදාගන්න ඒගොල්ලෝ මේ කොන්තරත් එක්ක කිරීමටම. එතකොට මේ සමාගම කියනවා මෙන්න මිල ගණන්. MCCI කියන සමාගමේ මිල රුපියල් බිලියන 210යි. LIDC කියන ලංකාවේ මේ අපේ කොන්සෝටියම් එකේ ගාණ කීයද? බිලියන 374.4යි. කෝටි 37440යි. මේ ඔබතුමා මගේ වෙලාව මේ බාධා කරන මේ ඔබතුමා මට එකක් කියන්නකෝ. ඔබතුමා කොහොමද මේ ප්‍රසම්පාදන කමිටුව කියන එකක් ඔබතුමා දැන් මේ කියන්නේ කොහෙන්ද තොරතුරු ආවේ? මේ ඕවා රහස්‍ය තොරතුරු. ඔබතුමාගේ රහස්‍ය තොරතුරු මෙතුමා කියන්නේ මේ බොරු දැන් මේ චීන සමාගම ලියන්නේ මට නෙමෙයි. ඔබට නෙමෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේක පෙන්වන්න ලං කරලා. ලැජ්ජා තියෙනවා නම් එහෙනම් කියන්න බෑ කැබිනට් මණ්ඩලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ චීන සමාගමක් වල ලිපියක් ලියලා තියෙනවා. මොකද්ද ලියලා තියෙන්නේ? හෙන වංචාවක් වෙන්න යනවා. මොකද්ද කියලා තියෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මේ සමාගම ලියලා කියනවා මේ රටේ මෙන්න බිලියන 164.4ක කෝටි 16400ක හම්බන්තොට වරාය හදන්න කියලා 14500යි. නෙළුම් කුළුණ හදන්න කියලා 2000යි. 16500යි. 16440යි. නෙළුම් කුළුණයි හම්බන්තොට වරායේ දෙකම හදන්න කියලා සල්ලි වගේ සල්ලි හොරකම් කරන්න යනවා. ප්‍රොජෙක්ට් එකකින් ගහන්න යනවා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද කරන්න ඕනේ? එහෙනම් අහන්න ඕනේ මහා මාර්ග අමාත්‍යාංශයෙන් කෝ කැබිනට් නෙගෝෂියේෂන් කමිටි එක අහන්න ඕනේ කැබිනට් නෙගෝෂියේෂන් කමිටි එකෙන් චීනෙන් නෙමෙයි අහන්න ඕනේ. මේ තොරතුරු ආපු ගමන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද කරන්න ඕනේ? මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද කියලා හොයන්න කියන්න ඕනේ. දැන් මොකද්ද කියන්නේ? මේ එක සමාගමයි ආවේ අපි ඒක තමයි දැන් මේ ප්‍රොසෙස් කරගෙන ඉන්නේ. අපි ඒක තමයි යන්නේ කියලා යනවා. දැන් ඒ සමාගම බිලියන 500කට ආවනම් ඒත් දෙනවා මේගොල්ලෝ. මේ ඡන්දයට සල්ලි වන්න ගහපු ගේමක්. කවුද මේ කරුණ ඉතා පැහැදිලිව කිව්වට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ කරුණ ලියනවා. ඒ ලියුවට පස්සේ මේ කරුණ එහෙම හොයලා බලන්න ඕනේ. ඔයා වැඩිපුරක් හොයලා බලන්න ඕනේ. අතිරේක කාලේ දුන්නා නම් ඒක හොයලා බලන්න ඕනේ මොකක්ද? දැන් ප්‍රශ්න කරනවා දැන් මේ අතිරේක කාලේ කියලා කියනවා නේ අපිට මෙච්චර වංචාවක් වෙනවා කියලා කියන්නේ මට බාධාවක් නෙමෙයි. ඔබතුමා කවුද කොහෙද ප්‍රකාශයක් කළේ මේ එක සමාගමයි තියෙන්නේ කියලා? මොකද්ද? සමාගම් එකයි ඇවිල්ලා තියෙන්නේ කියලා කවුද? මහත්තයෝ ඒක චීන සමාගමේ ලියුමද? කතා කරන්න පුළුවන්
සමාගමේ ලියුමද? ගන්න ඕනේ. නැත්තම් තේරෙන දෙයක් කතා කරන්න ඕනේ. නොතේරෙන ඔබතුමා කියන දේ මම අහන දෙයට උත්තර දෙන්න. මෙන්න මේක පෙන්නන්නකො. මෙන්න මේ පත්තරේ තියෙනවා කෙලින්ම. හරි හරි දැන් ඇති පත්තරේ තියෙනවා. මේ කාරණා පත්‍රකාරයෙක් මොකක් හරි අහගෙන ඉන්නවත් අහන්නේකට උත්තර දෙන්න. කවුද කියලා තියන්නේ එක සමාගමයි කියලා. ජනාධිපතිට එක සමාගමයි තියන්නේ කියලා කවුද කියලා තියන්නේ? ජනාධිපතිට ලියලා තියෙන ලිපිය මේ තියෙන්නේ. මේ එකක් නෙමෙයි. අවස්ථා ගණනාවක එයා දැනුම් දෙනවා මේ උඹලගේ රටේ හෙන කොල්ලයක් වෙනවා. මේ දැවන්ත ජනතා මුදල් කොල්ල ගන්න යනවා. කෝටි 16440ක්. අපි අවසන් කරමු. චීනෙන් කොන්තරත් අරගත්තේ අපි සබ් කොන්ට්‍රැක්ට්. අපි කරන්නේ තිබේ මොකද්ද? 210යි කියලා කියද්දි මේ කොන්තරත් එකේ සමාගමේ ගාන මේගොල්ලෝ 130ක් 35ක් තියන් මේ දාන්නේ. 130ක් 35ක් තියන දාන්නේ මේ කොන්තරත් එක. ඒගොල්ලෝ කොන්තරත් එක කරන් ලංකාවේ කට්ටිය සබ් දෙන්නේ. දැන් මේ ටෙන්ඩර් එක ගියා නම් මේ දාපු කොන්සෝටියම් එකට තිබුණා ඒ කොන්තරත් එක අරගෙන චීනට සබ් දෙන්න. 1 බිලියන 164ක් ඉතුරු වෙනවා. 1 බිලියන 164ක් ඉතුරු. ඔබතුමාගේ ඔය කම්පැනි තියෙනවනේ දැන් ඔබතුමා නියෝජනය කරන කම්පැනි එක ඒකෙන්ද කියලා කියන්නේ. මම අහන දෙයක් මේ ඔබතුමා මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලියපු ලියුම මට මේක ළඟ පෙන්නන්න පියල් පොඩ්ඩක් මේක ළඟට පෙන්නන්න මේ අවස්ථාවේ අපි අවසන් කරමු. කොන්දක් තියෙනවා නම් ගිහිලා ජනාධිපතිගෙන් අහගන්න අර හම්බෙන්න පුළුවන් කවන්නේ ළඟට යන්න මෙතුමාලගේ මන්ත්‍රීලා ඉන්නවනේ ගෙන්නන්නකො. කවුද මේ ඡන්දෙත් පරිදිලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි ආරාධනා මේක එහෙනම් වෙලාව දෙනවා නම් බලන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලියපු ලියුම අපි අවසන් එසම් මේ ලියුම දාන්න එපා එන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ලියලා තියෙනවා මෙච්චර වංචාවක් වෙනවා අපි කියලා. අවසන් මේ වංචාවට අදාළ ටෙන්ඩර්පත් කැබිනට් මණ්ඩලයේ නොම ගැවපු හැටි කැබිනට් මණ්ඩලයට කියපු කතා කැබිනට් මණ්ඩලයේ කාරණා සියල්ල කිව්වේ කවුද කිව්වේ ඔයාට එක කම්පැනියයි කියලා ගියොත් අත්අදාහරණය එක කම්පැනියයි කියලා කවුද කිව්වේ ඇවිල්ලා මේක කෑ ගන්නවා තේරුම්න්නේ ඔයාගේ චීන කම්පැනියද හොරකම ලෙස ඔබතුමාලගේ චීන කම්පැනියද අවසන් කරන්නේ ඔයා අවසන් කරන්නේ නැත්නම් ඉතින් මේක තේරුම්න්නේ ඔය මොන බල්ලා අපි මේ වැඩේ කරනවා මේ හොරකම අපි එකම කාරණාවනේ කියන්නේ දෙවනට කියලා ඉවර වෙන්න ඕනේ. දැන් ඒකම තුනට හේතුවත් අප මේ විවාහනුව ගමන ඔබ සිව් දෙනාගෙන්ම කාලය කල්පනා කරන කර ගැනීම සහ අතුරු ප්‍රශ්නයක් හැටියට නැගීම සහ විශේෂයෙන්ම කෙනෙකුගේ අදහස් දැක්විය ප්‍රශ්නයකට පිළිතුරු දෙද්දී ඊට බාධා නොකර අපි ඊළඟ වටේ තුරු ක්‍රියාත්මක වෙමු කියලා අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරු තුන්වන වටේට එමු. අපි අරිතතාවක් තුන්වන වටේ සමගින් එක්ක වෙන්නේ කැලමින දේශපාලනයේ කතාව සුලිය තුල විශේෂයෙන් දෙවන වටේ තුල වඩා තුනුසුම්ම සංවාද ඉදිරියට රැගෙන යන්නට අපට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් අප තුන්වන වටේ තුල ඉල්ලා සිටිනවා යම් සභිකයෙකු අදහස් දක්වන අතරතුර අතුරු ප්‍රශ්නයක් නැගීමේ අවස්ථාව තියෙනවා. නමුත් ඒ අදහස් දැක්වීමක් හෝ විශේෂයෙන්ම බාධා කිරීමක් දක්වා ඉදිරියට රැගෙන නොයන ලෙස අප විශ්වාස කරනවා තුන්වන වටේ තුල වඩාත් යහපත්ව සංවාදය ඊළඟ වටේ දක්වා අරගෙන යන්නට අපේ සභිකින් සිද්ධ වෙනාම අපට අවස්ථාව ලබා දෙයි කියලා ජගත් කුමාර මන්ත්‍රීතුමනි ඔබතුමන්ටයි තුන්වන වටේ තාලා. පියල් දැන් මං හිතන්නේ මම පටන් ගත්ත ඒකයි මම බාධා නොකර හිටියේ කෙනෙකුට මේ අපි පටන් ගත්තනේ සුබවාදීව මේ වැඩේ කරන්න ඕන කියලා. දැන් කාලේ ඉතාම උණට වඩා අරගෙන එකම දේ කිව්වයි කියලා ඇත්තක් බොරුවක් ඇත්තක් කරන්න පුළුවන් කියලා අර තියෙන මැකියාවෙලිගේ තියෙන ප්‍රකාශය හරි එහෙම නැත්නම් ගොබෙල්ස් න්‍යාය හරි තවදුරටත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් ඒක මම හිතන්නේ මේ වෙලාවේ හොඳ නැහැ. ජනතාව බලාගෙන අයට අප්‍රිය මේ වගේ එහෙම වුණාම. ඒ නිසා අපි මේක ඉතා හොඳ සංවාදයක් බවට පත් කර ගන්න ඕනේ. මම හිතන්නේ විශේෂයෙන්ම අපි මෙතුමාලා කියපු දේවල්ට උත්තර දෙන්න ඕන. අපි කියන ඒවලට එතුමාලා උත්තර දෙන්න ඕනේ. ජනතාව ඒ හරයාත්මක සාකච්ඡාව. දැන් මෙතනදී මේ මෙතුමා විශේෂයෙන් අජිත් මාන්නපෙරම අපේ මන්ත්‍රීතුමා කියන්න උත්සාහ කළා මේ එතුමාලාගේ ආණ්ඩුව තිබුණා. ඔබ ඇහුවා ඒගොල්ලෝ මේ වගේ තත්ත්වයක් කළමනාකරණය කරගන්න ඕනේ. මෙතුමා කියන්නේ ඒගොල්ලෝ හිටියනම් එහෙම වෙන්නේ නැහැ කියලා. අද්දේනේ මේගොල්ලෝ ඉද්දීනේ මේ රටේ පාස්කු පහරයක් ආවේ. මේ රටේ යුද්ධය අවසන් කරලා ත්‍ස්වාදයන් නැති කරලා බොහොම හොඳ නිදහස් රටක් හදුවාම පස්සේ පාස්කු පාරක් ආවා. මේගොල්ලෝ ඉද්දි තමයි ඒක උනේ. ඒ වගේම තමයි මේගොල්ලෝ ඉන්නකොට තමයි ආර්ථිකය 7.3ක තිබුණ එක. හෙම්බිරිසාවක් ගන්න නැති රටක කිසිදු රෝගයක් කිසිදු ප්‍රශ්නයක් ස්වභාවික විපතක් නැති වෙලාවක මේගොල්ලන්ගේ ආර්ථික වර්ධනය 7.3ක දුන්න එක 2.3 දක්වා අඩු කරලා දුන්නා. එහෙම කරන්න පුළුවන් දක්ෂතාවයක් තිබුණා. ඒ වගේම එතුමාලාගේ ආණ්ඩුවේ තමයි මහදාල් මහ බැංකු මංකොල්ල කෑවේ. ඉතින් මෙහෙම අර්බුද ගොඩක් ඇති කරපු මේ අය කියනවා ඒගොල්ලන්ගේ ආණ්ඩුවකද එහෙම වෙන්නේ නැහැ කියලා. ඉතින් මේක අපේ ආණ්ඩුව මේ
ඇමරිකාවේ ඉන්නේ බිල් ක්ලින්ටන්ද එහෙම නැත්නම් අද ඉන්නේ ජනාධිපතිද එහෙම නැත්නම් එදා හිටපු එක්කෙනාද කියලා බලලා නැතුව ඒ ව්‍යසනේ ආවා අර්බුදේ ආවා අද රනිල්ද මාහින්දද වෙන කෙනෙක්ද කියලා බලන්න නැතුව අර්බුදේ ආවා අපේ රටට ඒ නිසා මේක මේ කවුද ජනාධිපති කියන කාරණාවත් එක්ක නෙමෙයි එන්නේ මේ ආපු අසංගත තත්ත්වයක් එක්ක ආපු අර්බුදේ තමයි ලෝක හැම රටකම මුහුණ පාන්න වෙලා තියෙන්නේ ඉතින් ඒ අර්බුදයත් එක්ක අපි ඉස්සරහට යනවා හැබැයි අපි අපේ රටේ ජනතාව යම් ප්‍රමාණයකට එයින් ගලවගෙන යනවා හැබැයි මේ අර්බුදය ඇතුලේ මම හැමතිස්සෙම කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න නෙමෙයි අපි හදන්නේ. අපි ආණ්ඩුවක් විදියට පස්සේ තීන බව දන්නවා. ඒකට විසඳුම් දෙන්න ඕනි කියලා දන්නවා. මේ වෙලාවේ ජනතාව අර්බුදයක ඉන්නේ. උන්ට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔවුන් අර්බුදයක ඉන්න ප්‍රශ්නයක තියෙන නිසා ඔවුන් කවුරුත් කියන්නේ නැහැ හෙට ජනතා විමුක්ති පෙරමුණවත් එක්සත් ජාතික පක්ෂයේ එදා හිටපු යහපාලන හිටපු අය හෙට බලයට එන්න ඕන කියලා. හෙට මේගොල්ලෝ බලයට ආවත් මෙතනින් එහාට යන්න වැඩපිළිවෙලක් කියන්නේ නැහැ, දන්නෙත් නැහැ. ඒ නිසා මේ අය ඔක්කොම පේල් වෙලා අවුරුදු දෙකකට කලින් පේල් වෙලා ආවේ. දැන් කොහොමද ඒගොල්ලෝ පාස් වෙන්නේ? දැන් අපි අඩුපාඩුවක් උනේ. ප්‍රශ්න තිරණ ගන්න පුළුවන්. කෙටියෙන් අහන්න නැතුව තිබෙන්නේ අපේ කාලෙත් වසංගතයක් මොකද්ද තිබුණ වසංගතය? ඒ වසංගතය තමයි කුමන්ත්‍රණකාරී විදිහට අගමැතිකම පැහැරගත්ත ඇවිදින්න ආයක වසංගතය. දින 52ක් අපේ රට මේ ඉංජිනේරුවගේ අදහස. මේ ඉංජිනේරුවගේ අදහස. මේ ඉංජිනේරුවගේ තව කීප දෙනෙක් පාර්ලිමේන්තු එව්වේ නෑනේ කොහොමද එතුමා අර රංජන රාමනායක කටවරද්ද ගත්ත නිසා නීතිය නපුපු නිසා නීතිය මෝඩ කතා කියන්න එපා. මන්ත්‍රීතුමා මන්ත්‍රීවරයෙක් වෙන එකයි වැදගත්. ගත්ත ඡන්ද ගන්න නෙමෙයි වැදගත්. මන්ත්‍රීවරයෙක් වෙන එක. මන්ත්‍රී ජනතාව මන්ත්‍රීවරයෙක් කළේ නෑ. ඔයා පිනට ආවේ. ඔයා පිනට ඇවිල්ලා ඉවරලා පහුගිය අපේ කාරණා මේ මතුවෙච්ච කාරණාවක් නේ කිව්වේ පිස්සෙක් වගේ කියනකොට පිස්සෙකුට උත්තර දෙන්න. හැමතිස්සෙම දොස්සර කලබල වුණේ නැතු වුණත් පිස්සෙක් කලබල වෙනකොට දොස්සරට සිද්ධ වෙනවා කලබල වෙලා ඒක මේකයි කලබල නේ. බැඳලවත් දාන්න එපා. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ. ඉතින් පැහැදිලිවම කියන්න ඕන මේගොල්ලන්ගේ ආණ්ඩුව ඇතුළේ තමයි අර්බුද ගොඩක් ආවේ. මේගොල්ලන්ට වසංගත තිබ්බ නැහැ කියලා අපි පැහැදිලිව දන්නවා. රටේ ජනතාවත් දන්නවා. දේශපාලන අර්බුද ඕන රටක ඕන අය අතර සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතුමාලට දේශපාලන ප්‍රශ්න තිබුණා. එතුමාලගේ ආණ්ඩුව ඇතුළේ නායකයෝ දෙතුන් දෙනෙක් හිටියා. ජනාධිපති ධූරයට සමාන බලතල පාවිච්චි කරා දෙතුන් දෙනෙක්. ඒ නිසා රට අරාජික වෙලා තිබුණේ. අද මේ අර්බුද මොනවද තිබුණත් රට අරාජික තත්ත්වයක නැතුව රටේ එක නායකත්වයක් තුල අද ඉස්සරහට යමින් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තාම ජනතාව පීඩාවක හිටියා වුණත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලන්ගේ විනාශකාරී ආණ්ඩුවක් හෙට එන්න ඕන කියලා. අපි අනිත් කාරණාව තමයි ජනමතයට ඕනෑම තීන්දුවක් දෙන එකට හිස නමන. හෙට පවතින ඕනම ඡන්දයකදී අපි ජනතාව ඉස්සරහට යන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතුමාලා මේ බොරදියේ මාළු බාලා හෙට බලයට දෙන්නේ අවස්ථාව කියනකොට ජනතාවටත් හින ඇති. මොකද මේ අවුරුදු දෙකකට කලින් බලේ හිටියා. මේගොල්ලෝ රස්සා දුන්නාද? මේගොල්ලෝ මේ රට හැදුවද? මේ රටේ ආරක්ෂාව තහවුරු කරලාද? ජනතාවට සියලු සහන දුන්නා නැහැ. Tamanට ඕන දේශපාලන මතවාදයක් ගෙනිලා රට විනාශ කරලා අවසානයේ ඒ ආණ්ඩුව ඇතුලේ අර්බුද ඇති වුණා. ජනාධිපති අගමැති අතර අර්බුද ඇවිල්ලා රටේ ජනතාවට හිතා ගන්න බැරි විශාල ව්‍යසනකාරී තත්ත්වයන් ගන්නවකට මුහුණ දෙන්න සිදු වුණා. අනිත් එක එතුමා කියන්නේ කරු ජයසූරිය මහත්තයා මේ මාස 3න් විසඳනවා කියපු නිසායි කළුවර ජයසූරිය. පට්ටපල් බොරුවක්. එහෙම එකක් නැහැ. එතුමා අනික මාස 3 නේ අපි තාම දවස් 3-4 නිගී මේ ලයිට් කැපීම මේකත් බොහොම අකමැත්තෙන් ආණ්ඩුව යන්නේ. ඉතින් මේක මාස 3ක් අපි කොහොමදවත් ගෙනියන්නේ ලයිට් කපන්න. ඊටාම ඉක්මනින් අපි ජනතාවට කියනවා මේක නවත්ත ගන්න ඕනේ. ඒක අපි සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ඇතුලේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය නිසාම එහෙම නොකපුවොත් අපිට තවදුරටත් ඉස්සරහට යන්න බැරි විශාල අර්බුදයකට මුහුණ දෙයි කියලා හිතන තත්ත්වයක් තුළ තමයි ඒ කොමිසමේ උපදෙස් පාරදී කැපීමට ලක් කරලා තියෙන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා මේක ඊටාම කෙටි කාලයක් තුළ අපිට දැන් ඇත්තටම මෙතුමාලා මේ රටට ඉන්ධන මෙතුමාලා කිසිදු බලාගාරයක් ගෙනාවේ නැහැ. මේ පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පටන් ගත්ත ඒවා විතරයි ඇත්තට තුනේ. අපි සාම්පූර් බලාගාරයත් අන්තිමට හදන්න මහින්ද මහත්තයා උත්සාහ කරා මෙගාවොට් 500ක එකක්. හැබැයි ඒකත් මෙතුමාලගේ ආණ්ඩුවෙන් නැවැත්තුවා. ඒ නවත්තලා මෙතුමාලාගේ එදිනෙදා කාර්යභාරය විතරයි කරගෙන ගියේ. අන්තිමට රටම අර්බුදයකට ගියා. මේ රටේ අද විදුලි අර්බුදයක් තියෙනවා නම් වෙනත් ආර්ථික අර්බුදයක් තියෙනවා නම් ඒක මුල් ආරම්භය පහුගිය යහපාලනේ හිටපු අද මේ සමගි බලවේගයේ ඉන්න මේ මහත්තුරුන්ගේ ක්‍රියාකාරකම් එක්ක එහෙම නැතුව මෙතුමාලා තනියෙන් මේ රට හදන්න ගිහිල්ලා රටේ අනාගතය හදලා කියලා අද එන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ අනාගතය හදලා නැහැ. විනාශය කරාගෙන ගිහිල්ලා රටේ අර්බුද ගණනාවක් නිර්මාණය කරලා ඉවරලා අද මේ අර්බුදය ඇතුලේ මේ අර වැවුලපත්තු වුණාම මේ මොනවාද
සුරුට්ටුපත්තු කර රැවුල ගිනි ගත්තාම සුරුට්ටුපත්තු කරන්න එනවා වගේ වැඩක්. මෙතුමාලා මේ හදන්නේ රටේ තියෙන ජාතික අර්බුදය ඇතුලේ මෙතුමාලා ආණ්ඩුව හදන්නේ. එහෙම මේ ආණ්ඩුව බලයට එන්නත් බෑ. අපි විශ්වාසයෙන් කියන ජනතාවට මේ අර්බුදයත් අපි විසඳන්න මැදිහත් වෙනවා පියල්. ඒ වගේම අනිත් පැත්තෙන් ආණ්ඩුවත් හිතන විදිහට එහෙම දෙන්න ලෑස්තියක් නැහැ. ආණ්ඩුව බලය දීලා තියෙන්නේ අවුරුදු 5කට තාම අවුරුදු 2යි ගිහිල්ලා තියෙන්නේ. ජනාධිපතිතුමාට අවුරුදු 2යි මාස කිහිපයක් ගිහිල්ලා තියෙනවා. අපේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන අවුරුදු 2 මාස 6ක් විතර. එතකොට තව අවුරුදු 3මාර කාල පරිච්ඡේදයක් තියෙනවා. ඉතින් මේ අර්බුද අඩු කරගෙන මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය වෙනස් වෙනකොට අපිට පුළුවන් වෙයි හෙට දවසේ මේට වඩා යහපත් තත්ත්වයක රට ගේන්න. ඒ වගේම මෙතුමාලා කියනවා මේ කාදිනල්තුමා තමයි ප්‍රකාශ කළේ මෙහෙම වෙන ආණ්ඩුවක කියලා. අපි කියනවා කාදිනල්තුමාව දේශපාලනය කරන්න එපා. ඒත් උන්වහන්සේ මම බෞද්ධයෙක් වුණත් වෙනත් ආගම් වලට ගරු කරන කෙනෙක් විදිහට පූජකවරයෙක්ව තව කෙනෙකුට සමාන කරන්න අපි බලාපොරොත්තු වෙන්නෙත් නෑ. උන්වහන්සේ ඒ තැන ඉන්න ඕනේ. උන්වහන්සේලා දේශපාලන නොවි ඉන්න තාක් තමයි රටකට අනාගතයක් තියෙන ජනතාව අධ්‍යාත්මිකව සලකන නායකයෝ. ඉතින් අද රටේ කාදිනල්තුමා හෝ වෙන කවුරුවත් කිව්ව පළියට ආණ්ඩුව වෙනස් වෙන්නෙත් නෑ. එහෙම වෙනස් කරන්නත් බෑ. අනිත් පැත්තෙන් ඒ අය කියන විදිහට රටේ හොරු අල්ලන්න හරි එහෙම නැත්නම් පාස්කු පොහාරයට සම්බන්ධ වෙච්ච අය හරි අල්ලන්න බෑ. දැන් පාස්කු හොරු තමයි කියන්නේ මේ අනිත් පැත්තේ වැරදිකාරයෝ ඉන්නේ කියලා. දැන් පාස්කු කොමිසම ඇතුලේ වරපතල විදිහට චෝදනා ටික මෙව වෙනකොට මේ සම්බන්ධව තහවුරු වෙනකොට ඇත්තටම පියල් තියනවා වෙනම නඩුවක් මේකට. ඒකට අද දැන් චෝදනා 23000ක් දාලා ඒ සම්බන්ධව නඩුව විභාග වෙනවා. ඉතින් ඒ නඩුව තුල යම්කිසි විදිහකට යම් පාර්ශවයක් වර්ධිකරුව වෙයි සහ ඒ සම්බන්ධව යම්කිසි අය සම්බන්ධව ක්‍රියාමාර්ග ගනි යම් නඩු තීන්දුව මේ කාදිනල්තුමාම පහුගිය කාලේ කිව්වා හිටපු නීතිපතිතුමා හොඳයි එතුමා මේකේ කුමන්ත්‍රණයක් ගැන කිව්වා කියලා. දැන් ඊයේ පෙරදා කියනවා මේ එතුමාලා වැරදි එතුමාලා අර වෙන කෙනෙක්ව බේර ගන්න තමයි මේක දෙලා. ඉතින් වෙලාවෙන් වෙලාවට කියන සමහර පාර්ශව සමහර පුද්ගලයෝ කියන කාරණා එක්ක ඒ අයගේ ප්‍රකාශ පිළිබඳව විශ්වාසය බිඳ වැටෙනවා. හැබැයි අපි ආණ්ඩුවක් විදියට කවුරුත් කියන විදියට අපිට පුළුවන්ද අරයව අත්අඩංගුවට ගන්න එහෙම නැත්නම් අරයව එල්ලන්න අරයට විරුද්ධව තීන්දුව දෙන්න. අපිට එහෙම බෑ. ඒකට නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා, පොලිසියක් තියෙනවා. ඒවා කරුණු ඉදිරිපත් කරාට පස්සේ ස්වාධීන අධිකරණයක් තියෙනවා. අධිකරණය තමයි තීන්දුව කරන්නේ. අපි හිතුව තීන්දුවක් නෙමෙයිනේ අධිකරණය මේ දුන්නේ පාස්කු පහරේ දැන්ට හිටු පොලිස්පතිතුමාට එලෙකන්ට. ඒ වගේම අනිත් කාරණා සම්බන්ධ අපි දන්නේ අපිට තීන්දුව කරන්න බෑ. හැබැයි පහුගිය ආණ්ඩුව නම් මෙතුමම පහුගිය අවස්ථාවකදී කිව්වා එතුමාට කමිටු තිබ්බලු. ඒ කමිටුව හරහා මෙතුමා අධිකරණ කමිටුව හිටියක් ගෝ. ඒ කමිටුව හරහා එතුමාලා පහුගිය ආණ්ඩුවේ හිටපු අය අල්ලන්නේ ඒ වලට දඬුවම් කරන කටයුතු කරන්නේ. අපේ ආණ්ඩුවේ නම් කොතනකවත් කමිටුත් නැහැ. කොතනකවත් දේශපාලන බලල්ලත් වල විදිහට ක්‍රියාත්මක කරන අය නැහැ. අපි විනිශ්චයකාරවරුන්ට කිසි කෙනෙකුට බලපෑම් කරන්න නීතිය නමන්න කටයුතු කරලා නැහැ. අපි පියල් දිගින් දිගටම කටයුතු කරලා තියෙන්නේ රටේ ජනතාවට ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කරලා ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් වෙන විදිහට. සුති ඔබතුමාට අජිත් මාන අපේ මන්ත්‍රීතුමනි කරුණු ගණනාවක් මත වුණා අපේ රටේ මේ වටේ ඒවට පිළිතුරු දෙන්න ඉදිරියට යන්න පුළුවන්. ඔව්. ඇත්තටම මම කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙලා වර්තමාන ආණ්ඩුව පාලනයට ඇවිල්ලා අවුරුදු 2කමාරකට වඩා වැඩිනේ දැන් 2කමාර ඉවරයි. එතකොට විදුලි බලාගාර 5ක් හදන්න පුළුවන් ওই කාලය තුල ප්ලෑන් කරා නම් අපි කලේ නෑ කියන්නකෝ. මන්තුමා 2කමාර ඉවරත් නෑ. අපි කලේ 2කමාරකට ආසන්නයි කියන්නකෝ. අපි කලේ 2කට වැඩිනේ. අපි කලේ නැතත් නැහැ කියමුකෝ. අපි මොකුත් කලේ නෑ. එහෙනම් ඇවිදිලා විදුලි බලාගාරනේ 5ක් හදන්න පුළුවන් ওই අවුරුදු 2කට හදනවා නම්. ඒ කියන්නේ ප්‍රශ්න කල් තියා හඳුනාගත්තා නම් ඒවා කරන්න තිබ්බා. දැන් අපිට ප්‍රශ්නයක් අහන්න විදුලි බලාගාරයක් ආරම්භ කරලා අවුරුදු දෙකකින් ඉවර කරන්න පුළුවන්. මේ ඉවර කරලා අහගන්න කැලණිතිස්ස විදුලි බලාගාරයට අනුබද්ධව කරු ජයසූරිය මහත්තයා විදුලි බලාගාරේ කාගෙන් හරි අහගන්න දැනගෙන මාස 3ක් තුළ තමයි සම්පූර්ණ ගෙනල්ලා ඒක ෆික්ස් කරලා විදුලිය දෙන්න පටන් ගත්තා. ඒක දන්නේ නැත්නම් අහගන්න ඕක ගැන කරන්න ඕනේ නැහැ. මොරු කියන්නේ මේ රටේ එතකොට ඒක තමයි ජනතාව දන්නවා. එතකොට අද මේ රටට විදේශිකයෝ සල්ලි එවන්නේ නැහැ. මොකද මේක එන්න හොරකම් කරන රටක් විදියට දූෂණේ වංචා පිරිච්ච රටක් විදියට මේක ලෝකයේ ශ්‍රේණිගත වීම සිද්ධ වෙනවා. දැන් තෙල් උනත් ආනයනය කරනකොට ණයට ආනයනය කරන්න අපිට පුළුවන්කම තිබ්බා. මාස ගාණක් මාස 6ක්කින් සල්ලි දෙන්න තෙල් ආනයනය කිරීමේ හැකියාව තිබ්බා. නමුත් මේ රට දූෂණ රටක් විදියට ශ්‍රේණිගත වෙන්න අපිට ණයටවත් තෙල් දෙන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නැත්නම් මේ අර්බුදය වෙන්නේ අපි මේ අර්බුදය එක පැත්තකින් අපිට වහන්න පුළුවන්. මේ රටේ වංචාව දූෂණයට තිත තියෙනවා කියන සාතිකය දෙන්න පුළුවන් නම් අපි මේ රටේ හොරකම් කරන්න දෙන්නේ නැහැ. දැන් මේ රණ්ඩුනේ හොරකම් කෝටි 16000ක් හොරකම් කරන ප්‍රශ්නයක් ගන්නනේ. මම කියන්නේ එතුමාට ඒක කියන්න දීලා දැන් එතුමාලා ඒ වගේ හොයාගත්තානේ මහ බැංකු මංකොල්ලේ අපේ ආණ්ඩුව කාලේ කරා කියලා අපි මේ රණ්ඩු වෙලා මරාගත්තේ නෑනේ ඒකට.
මේ කියන්නේ ඒවා අහගෙන අපි අඩුපාඩු හදා ගන්න ඕනේ. මම කියන්නේ මේවා ජනතාව කියන දේවල් ටික අහලා මොනවද මේ කියන්නේ කියලා අහලා අපේ අඩුපාඩු තියෙනවා නම් අපි හදා ගන්න ඕනේ. ඒ හින්දා ලෝකේ ඇයි මේ රට ශ්‍රේණිගත වෙන්නේ වංචා දූෂණ අතින් ඉහළම තැනක ඉන්නවා කියන එක කියන්නේ. ඒ ඇස්සේ මාධ්‍යවේදීන්ට ගහනවා. එතකොට මාධ්‍යවේදීන් තර්ජනය කරනවා. සුදු වෑන් වලින් උස්සගෙන යන්න බලනවා. මේ ලෝකෙට යනවනේ. දැන් මේ රටට වෙලා තියෙන්නේ ලෝකෙත් එක්ක සම්බන්ධතාවයක් නැතුව අපිට ජීවත් වෙන්න බැරි තත්යකට මේ රට උදා වෙලානේ. මාධ්‍යවේදීන්ට ගෙව්වේ කවුද? ඇයි තංගුදිටට ඒක තමයි කියන්නේ වගකිය යුතු රටයක් නෑ. ඔය අපි පාස්කු ප්‍රහාරයට අපිට ඇඟිල්ල දික් කළා ඒ කාලේ වුණා කියලා. ඉතින් ආණ්ඩු මිනිස්සුම අපෙන් අහනවා නම් කවුද ගැහුවේ කියලා විපක්ෂයෙන් අහනවා නම් ආණ්ඩුවට පණ නැහැනේ. ජාතික ආරක්ෂාව ගැන මේ මිනිහෙක්ව ආරක්ෂා කරගෙන ආණ්ඩුවට බැයි නම් අපෙන් අහනවා නම් ගැහුවේ කවුද කියලා විල්ලැජ්ජරිත කතාවක් නේ. හරි. එතකොට රාජ්‍ය නිලධාරීන් බලන්න කී දෙනෙක් අස්සෙවි ගියාද කියලා. ඉන්න නිලධාරියා අස්සෙවි යනවා ආණ්ඩුවට. කොවිඩ් කමිටුවේ කී දෙනෙක් මුල කාලේ අස්සෙලා ගියාද? ඊට පස්සේ ඉන්න පොහොර කාබනික පොහොර 100%ක් යන්න බෑ කියපු පොහොර නිලධාරීන් පොහොර සංස්ථාවේ හිටපු විශේෂඥවරු කී දෙනෙක් අස්සේ වෙලා යන්න උනාද කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු කියන දේ මං කියන්නේ අපි කියන දේ අහන්න නැති උනට කමන්නේ නැහැ. අපි කියන දේ අහන්න නැතුනට කමන්නේ. අඩු ගන්න මේ විශේෂඥයෝ කියන දේවත් උගතුන් කියන දේවත් අහන්න එපා. යන්නේ ඒකනේ මේ රටට වෙලා තියෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ බැලුවොත් එහෙම දැන් මේ වංචා පාස්කු ප්‍රහාරය මහ බැංකු මංකොල්ල ඒවා හොයනවා කියලානේ ආවේ. අපි මම කමිටුවේ හිටියා තමයි. ඒ කියන්නේ මේ මම අද බලන්න රටේ පොලිම ඩීසල් පොලිම භූමි තෙල් පොලිම පෙට්‍රල් පොලිම මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයිනේ. මේක මාස ගාණක් තිස්සේ අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් දෙයක් නේ. ඒ ගැන යම් සැලැස්මක් ඇති කරගන්න ඕනනේ. අන්න ඒක අපි කියන්නේ මේවට මේ වගේ තත්ත්වයක් තුළ ඔයගොල්ලෝ පළවෙනි දේ මෙහෙමයි. මම දන්නවා මම මේ තරහ වෙන්න එපා නේ. අපි දේශපාලන කණ්ණාඩියකින් රටේ ප්‍රශ්න බලන්න එපා. අපි රණ්ඩු වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා ශ්‍රී ලංකා පොහොට්ටුවේද මම මෙතුමා ජීවිතද මමද කියන මේ අද අපිට තියෙන්නේ ඒක තමයි කියන්න. අපි එකිනෙකා අතර රණ්ඩු වෙන වෙලාවක් නෙමෙයි මෙතන ඇවිදලා තියෙන වාද විවාද කරගන්න එකක් නෙමෙයි. මේ ප්‍රශ්නට උත්තරේ හොයන්න අපි ඔක්කොම ඉතලා මිනිස්සු දුක් විඳින්න. ඔබලා පොලිමේ ඉන්නේ නැහැ නේ තෙල් පොලිමේ. නෑ ඩොලර් හොයන විදිය තමයි පළවෙනිම දේ තමයි ජාත්‍යන්තරව සම්බන්ධතා ගොඩනගාගෙන අපේ ලෝන්ස් ටික රීෂෙඩියුල් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම අද රටේ තියෙන තත්ත්වය අනුව. අපිට උනත් ණයක් ගෙවා ගන්න බැරි වුණාම අපි බැංකුවට ගිහිල්ලා අපේ කාලය දීර්ඝ කරගෙන වාරිකී අපිට ගැළපෙන වාරිකී විදිහට එහෙම නොකරන්න හේතුව ඇයි? අපි වංචනිකයෙක් විදිහට ලෝකෙ ප්‍රසිද්ධ වෙලා තියෙද්දි අපිට ඒක කරන්නේ නැහැ. දැන් මට තේරෙනවා නම් අවංක ප්‍රශ්නයක් නිසා මට ණය ගෙවා ගන්න විදිහක් නැහැ බැංකුවට කියලා කියනවා නම් මම අවංකයි නම් මම කියනවා මම හොර කරලා වෙන රටවල් වල පැන්ඩෝරා පේපර් වලින් හෙලි වෙනවා සල්ලි හොරකම් කරලා තියෙනවා කියලා ඊයේ පෙරේදා ස්විස් බැංක් එකෙන් හෙලි කරලා ලංකාවේ 9 දෙනෙක් ඉන්නවා ස්විස් බැංකුවේ සල්ලි තැන්පත් කරපු US ඩොලර් කියලා. දැන් ඔබතුමාලගේ ජනාධිපතිතුමා කිව්වා ප්‍රශ්න ආවහම හරි මෙයා අහන්න ඔබතුමා හංගලා නැහැ. නෑ මං කියන ජගත් කුමාර මන්ත්‍රීතුමාත් අපේ දිස්ත්‍රික්ක මන්ත්‍රීතුමාත් හංගලා නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න කාගේ හරි තියෙනවා. මේක කියන්න දෙන්න මට. මම කියන්නේ මේ කතාවක් නෙමෙයිනේ. ඔයාලට වෙලාව තියෙනවනේ. කතාවක් නෙමෙයිනේ. එතකොට ඒ විශ්ව දැන් ස්විස් බැංක් ඉතින් හරි. මේ මිනිස්සු මේගොල්ලෝ ඒගොල්ලන්ගේ දැන් නිරූපමා රාජපක්ෂ දියණියක්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දිගටම හරි තිරුණ අඩේෂන් මහත්මයා මහින්ද රාජපක්ෂගේ සල්ලි පාලනය කරන්න කියන එක පාර්ලිමේන්තුවේ දිගින් දිගටම වාදවලට එකතු වුණානේ. වාදවලදී එකතු වුණා. නමුත් අද අහුණානේ පැන්ඩෝරා පේපර් වල අනේ ඉතින් කතා කරන්න දෙන්නකෝ. ඉතින් කතා කරන්නේ මේ බොරුවක් කියන්නේ. නෑ පිස්සේ ඔයාලට මේ පස්සේ තියනවා නම් අහන්න මොකක්ද හලෝ කතා කරන්න පිස්සෙක්නේ ඔයාලට කතා කරන්න දෙන්නේ නැහැ. කතා කරන්න දෙන්නේ නැහැ. මාධ්‍යට ගැලපෙනවා කතා කරන්න පිස්සෙක් එක කතා කරන්න දෙන්නකෝ. හරි කතා කරන්න දෙන්නේ හරි පිස්සෙක් නෙමෙයි ඔබතුමා හොඳ උගත් බුද්ධිමත් පුද්ගලෙක් කතා කරන්න දෙන්නේ මට ඔය ඒක තමයි කතා කරන්න දෙන්නේ හරි එතකොට මම කියන්නේ දැන් මේ වගේ දැන් රටේ අද මම දන්නා මගේ ඥාතීන් ඉන්නවා වෙන වෛද්‍යවරු ඉන්නවා වෙන රටවල සේවය කරන ඉංජිනේරුවෝ ඉන්නවා. ඒ අය රටට සල්ලි එවන්න බයයි. මොකක් බොහෝ සල්ලි ඩොලර් ලංකාවට එනේම නැවතිලා. ඒ හේතුව පාලකයා ගැන විශ්වාසයක් නැති හින්දා. පාලකයා සල්ලි වෙන රටවල් වල මගඩි ගහනවා කියන එක දැන් ස්විස් බැංකුවෙන් ඊයේ පෙරේදාව වාර්තාවක් 9 දෙනෙක් ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා ස්විස් බැංකුවේ සල්ලි හංගපු අය. ඊයේ පෙරේදාව වාර්තාව. ඊට ඉස්සෙල්ලා දැන් ඔච්චර සුද්දයි නම් හරි
අර තිරුණාදේශ නිරූපම ඊවලගේ සල්ලි දැන් බංගලාදේශෙන් ණය ගත්ත වලට ඒගොල්ලෝ ගාව නෑ දැන් බෑ. ඔව්. දැන් මට දැන් වෙලා ඉවරයි. මේ කාලයක් දෙනවා. එතුමාට පිළිතුරු ආර්ථික වර්ධන වේගයේ 2.3ට ආවේ කොහොමද කියන්නකෝ. එහෙම ආවේ කොහොමද අපි අපේ යහපාලන ආණ්ඩුවේදී මීට වඩා ලොකු ආර්ථික කළමනාකරණයක් අතර මේ ප්‍රශ්නේ එන්න තිබ්බ අපේ කාලෙදී. ඒ කියන්නේ මේගොල්ලෝ නෙළුම් කුලට ණය වුණේ. එතකොට වරායවල් හදන්න ණය වුණේ. එතකොට මේගොල්ලෝ පෝට් සිටි හදන්න ඒවට ණය වුණේ. එතකොට මේගොල්ලෝ මේ අධිවේගී හදන්න ණය වුණේ. එතකොට සම්මන්ත්‍රණ ශාලා හදන්න ණය වුණේ. සූර්ය වැව ක්‍රීඩාංගන සඳහා හදන්න දැන්. ඒවල ආදායම් මෙන්නේම නෙමෙයිනේ. මේ ප්‍රශ්න උත්තර දෙන්න ඕනේ. එතකොට ඒ ණය වුණාම අපිට මේ අර්බුදය ආවා. හැබැයි අපේ ණය ගෙවන්න එපා. ඒක ගෙවුවේ නෑ. කියන කල් ඉන්නකෝ ඉතින්. බොරුනේ කියන්නේ. බොරු නෙමෙයි අහගෙන ඉන්න. ඔයාලා වෙලාවක් තියනවනේ කියන්න. ඔයාලා වෙලාවක් තියනවනේ කියන්න. එතකොට ඒ ණය වුණාම අපිට මේ අර්බුදය තිබ්බ. හැබැයි අපේ යහපාලන ආණ්ඩුවේ හොඳ ආර්ථික කළමනාකරණ නිසා මේක බේරගෙන ආවා. මේගොල්ලෝ මොනවද කළේ? ණයට සල්ලි අරගෙන රට දුවනවා. හැබැයි ණය හිපා. රට දුවනවා ණයට සල්ලි ගන්න. එහෙන් නෙළුම් කුල්න හදන ආදායමක් නැහැ. රට දුවනවා. පස් අදිනවා, ගල් අදිනවා, වැලි අදිනවා රට දුවනවා. තේ කඩ වලට බිස්නස් කරන රට දුවනවා. ආර්ථික සංවර්ධන වේගය වැඩි. හැබැයි මේකේ පරිප්පුවා දැන් කණ්ඩ වෙලා තියෙන්නේ. අපේ ආර්ථික පරිපාලනය හොඳින් තමයි බේරුනේ. අද මේගොල්ලම ණය වෙච්ච දේවල් ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක මම විශේෂයෙන් කියනවා. මේ රාජ්‍ය මේ අපෙන් අහන්න ඕනේ නැහැ. මේ රටේ උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලන් අස්සවි යනවනේ රාජ්‍ය සේවයෙන්. අන්නේ ඒ අයගෙන්වත් අහලා කළමනාකරණය කරන මොකද අපිට රටක් ඕනේ. අපිට පොහොට්ටු ඕනේ නැහැ. පොහොට්ටු කියන දේශපාලනේ නෙමෙයි. අපිට ශ්‍රී ලංකාව ඕනේ. ශ්‍රී ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. අන්න ඒක සඳහා ඔය ඔලොමොට්ටල් තීන්දුව ගන්න නැතුව හිතුවක්කාර දේවල් කරන්න නැතුව ජනතාව දැන් දැක්කද ගියාම මර වෙලකට ගියාම ජනාධිපතිතුමාට අහපු ප්‍රශ්න ගොවියෝ ඒකට මොනවද උත්තර දීපු මොනවද? ඒකද මම කියන්නේ අපි අලුත් නෙමෙයි. ඒ හින්දා මෝඩ තීරණ ගන්න නැතුව මම කියන්නේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියන එක මම ඉල්ලනවා. දැන්වත් ඒ කියන්නේ අපි දේශපාලනේ පස්සේ කරමු ඡන්දය ආපු වෙලාවට. ස්තුතියි ඔබතුමාට මිලන් ජයතිලක මන්ත්‍රීතුමන්ට ඔබතුමාට අවස්ථාව. ඇත්තටම මේ පියල් මම දන්නේ අද විපක්ෂයෙන් මෙතුමල්ලා කරුණු ගොනු කරන විදිහ ගත්තාම ඇත්තටම මේ අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ අපි ඇත්තටම කනගාටු වෙනවා මේ අද මේ අපිට උත්තර දෙන්න සිද්ධ වෙන්නෙම මේ අය මේ බොරුව මේ සමාජගත කරන්න හදන හින්දා. මේ හැමදාම එකම බොරුව කියාගෙන යන එක තමයි අද ජනතා විමුක්ති පෙරමුණ දැන් 103යි ඕක 101 කරගන්න තමයි හදන්නේ මේ විදිහට බොරු කියලා. ඒ වගේ මෙතුමල්ලගේ නම් කිසිම මේවක් නැහැ. දැන් අද සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ මෙතුමල්ලගේ ඡන්ද ටික දැහැ ගන්න එක තමයි අනුර කුමාර මේ වෙලාවේ එළියට බහලා කරන්න හදන්නේ. හැබැයි අපි මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ සමස්ත ජනතාවට මේ රට නිවැරදි මාර්ගයට ගෙනියන එක මේක අපි පැහැදිලි වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යමත් දැක්ම වැඩසටහන යටතේ මේ රටේ ජනතාවට දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙතුමා අහුවා විදුලි බලාගාර මොනවද කියලා. අපි විශේෂයෙන්ම මේ රටේ ඩීසල් ආශ්‍රිත විදුලි බලාගාර හදන එක නෙමේ අපේ ප්‍රතිපත්තිය. අපි මේ රට පුනර්ජනනීය බලශක්තිය කරා ගෙනියන්න අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා අපි ඒ පිළිබඳව පැහැදිලි ව්‍යාපෘති වාර්තාව ඇතුළු කාරණා ටික අපි පැහැදිලි කරලා තියෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මේ වෙනකොටත් අපි ආරම්භ කරලා තියෙනවා සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්න එක. ඒ වගේම තමයි මේ වෙනකොට සුළම් බලාගාර තවත් මේ රට තුළ ස්ථාපනය කරලා සහ වැඩි දියුණු කිරීම විශේෂයෙන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වෙනකොට ඒවා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඊටාම කඩිනමින් අපි මේ වසර 3ක කාල සීමාව තුළදී මේ රටට අවශ්‍ය විදුලි පද්ධතිය අවශ්‍ය කාරණා මේ රටට ලබා දෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන මෙතන විශේෂයෙන්ම විදුලිය මේ තරම්ම විදුලි බල පද්ධතිය අක්‍රිය වෙන්න හේතු කාරණා වෙලා තියෙන්නේ රටේ සමස්ත විදුලි ජාලයකම පද්ධතියකින් ක්‍රියාත්මක වීම ප්‍රධාන කාරණාව. ඉතින් ඒ වගේ කාරණා රැසක් තියෙනවා සහ මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවරු ඉතාමත්ම දූෂිත වැඩපිළිවෙලක් ගෙනියන ඉංජිනේරු කණ්ඩායමක් ඉන්නවා. සියල්ලම නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ කණ්ඩායම තුල මේ පුද්ගලික බලාගාර නියෝජනය කරන අධ්‍යක්ෂකවරු සමහරු ඒවා හිමිකාරීත්වය දරන අය පවා මේ විදුලි බල මණ්ඩලය හරහා
ක්‍රියාත්මක වෙනවා අපි දැකලා තියෙන. ඉතින් මෙන්න මේ කාරණා උඩ. ඒ වගේම තමයි අද මෙතුමා ගොනු කරපු මේ කතාව මේ දක්ෂිණ මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ වෙනකොට මේ ඉදිරිපත් කරලා තියෙන පොතුහැර ගලගෙදර ටෙන්ඩරය මම ඊටාම වගකීමෙන් කියනවා මේ රටේ ජනතාවට මේ ටෙන්ඩරය මේ වෙනකොට ප්‍රසම්පාදන කටයුතු වල තියෙන්නේ මේ ප්‍රසම්පාදන කටයුතු වල තියෙන ටෙන්ඩර් එකක් පිළිබඳව ඒ ටෙන්ඩර් ලන්සුකරුවෙකු හෝ එහෙම නැත්නම් වෙන කෙනෙක් ඒ පිළිබඳව මේ වගේ මොන හරි මෙතුමා කියන විදිහට මේ ලියුමක් දීලා තියෙනවා නම් චීන සමාගමක් ඉතින් මෙතුමාට තමයි මෙතුමාට ඒවා චීන සමාගමේ කොපි දීලා ජනාධිපතිතුමාට ලියුම් යවලා තියෙනවා කියලා ඒක අපි දකින්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශක ක්‍රමවේදයයි ස්වභාවික යුක්තිය පවා මේක අභියෝගයට ලක් කරලා බරපතල අභියෝගයට ලක් කරපු උල්ලංඝනය කරපු අවස්ථාවක් හැටියට එහෙම වෙන්න බෑ මොකද මේකේ තියෙනවා විශේෂයෙන්ම කාරණා දෙකක්. එකක් තමයි තාක්ෂණික ක්‍රමවේදය අනුව මේ ටෙන්ඩරේ කමිටුවක් වශයෙන් තාක්ෂණික දෝෂ තියෙනවා නම් ඒ ටෙන්ඩරේ මූල්‍ය කටයුතු කරා ගෙනියන්න කමිටුව කරා ගෙනියන්න කටයුතු කරන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම එතනින් තාක්ෂණික කමිටුවෙන් මේ ටෙන්ඩරය ඉදිරියට ගෙනියන්න සුදුසුද? මොකද මේ අයට මේ පිළිබඳව වගකීමක් දරන්න පුළුවන් ආයතනයක්ද කියන එක පිළිබඳව විශේෂයෙන්ම අපි කොන්ත්‍රාත් එකක් ලබා දෙනවා නම් ඒ ආයතනය මේ කොන්ත්‍රාත් එක ලබා ගත්තට පස්සේ ඒ ආයතනයට තියෙන්න ඕනේ බෑන්ක් ගැරන්ටි එකක්. බැංකුවකින් දෙන්න ඕනි මේ ආයතනයට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් කියන ඒ සහතිකය ඒ අය දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේවට කොන්දේසි විරහිතව අපි ඒ කටයුතු ක්‍රියාත්මක කරන විදිහ පිළිබඳව ඒ අයට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. එතකොට මේ අනුව ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වෙන සමාගම් තමයි අපි තාක්ෂණික කමිටුවේදී තෝරගන්නේ. ඒ තාක්ෂණික කමිටුවෙන් තෝරගන්න සමාගම් විතරයි අපි අර මූල්‍ය ලන්සු සඳහා පාර්ලිමේන්තු සාකච්ඡා සම්මුත කමිටුවට යොමු කරන්නේ. ඒ කමිටුවේදී තමයි තීරණය කරන්නේ ඉතාම කඩිනමින් මේ තීරණ ගන්න අවශ්‍ය නිසා තමයි මේ කමිටුවල සංයුතිය වැඩි කරලා මේවට කඩිනමින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙන. ඒ හින්දා මේ අපි කිසිම මොහොතක මේ රටේ සමස්ත ජනතාවට මේක අපි පැහැදිලිවම ඉදිරිපත් කරලා තමයි මේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඒ සියලුම ලන්සුකරුවන්ට ඉදිරිපත් වෙලා මේක පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්, නැවත පසුවිරිපරම කරන්න පුළුවන්. ඒ වගේම කවුරු හරි ලන්සුකරුවෙක්ට මේ පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා. මේ අයට මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඉදිරියේදී නීතිපතිවරයා දක්වා යන්න පුළුවන්, උසාවිය දක්වා යන්න පුළුවන්. ඒ අයට අසාධාරණයක් වෙනවා කියලා හැඟීමක් තියෙනවා නම් එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේක තුල ඒ නීති පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව මේ පහුගිය කාලේ මෙතුමල්ලා ගත්තු තීරණ වගේ මෙතුමල්ලාගේ කාලේ අපි දැක්කා ගල් කටස් එක ඔළුවට තියලා කරාබුව කඩාගෙන ගියේ. ඒ කොල්ල කෑම් අපි කරන්නේ නැහැ. එහෙනම් අපි පැහැදිලිව කියනවා මේ රටේ සමස්ත ජනතාවට මේ කිසිම ව්‍යාපෘතියකින් අගතියක් වෙන්න දෙන්නේ නැහැ. වගේම මේ ව්‍යාපෘති පෙන්වන්න හදන්නේ මේ ව්‍යාපෘතිය වටිනාකම නැති කරන්න තමයි මේ වගේ ඔලොමොට්ටල ව්‍යාපෘති විකෘති කරන වැඩපිළිවෙල ගෙනහලා මේකේ තියෙන වටිනාකම ලෙලුම් කුළුණ හලනකොට ඒක රටට බරක් කිව්වා. හම්බන්තොට වරාය හදනකොට ඒක පිළිබඳව අව탁ෂේරු වෙන විදිහට කතා කරා. හයිවේ එක හැදුවාම කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඇඹුල් තියල් ගේන්න යන්න කියලා. හරි මෙන්න මේ කාරණා හින්දා මම කරුණාවෙන් කියන්නේ මේ වගේ මේ රටේ ජාතික වැඩපිළිවෙලක් එක්ක එන මේවැනි ව්‍යාපෘති හැල්ලු කරන්න. මේ වගේ තක තීරු බොරු ඉදිරිපත් කරන්න එපයි කියන එක මම පැහැදිලිවම කියන්න කැමතියි. ස්තුතියි ඔබතුමන්ට. තුන්වන රටේ අවසන් අවස්ථාව වසන්ත සමරසිංහ මැතිතුමා ඔබතුමන්ට. ඕපියල් විශේෂයෙන් කියන්න ඕනේ මේ රටේ ජනතාව මේ ආණ්ඩුවල ක්‍රියාමාර්ග පිළිබඳව හොඳටම දන්නවා. අපේ රටේ වැඩිපුරම පාරවල් හැදුවේයි කියලා දන්නවා. 2000න් පස්සේ ගත්ත ණය වලින් 35%ක් හැදුවේ පාරවල්. ඒ ගත්ත පාරවල් හදපු හැදිල්ල තමයි අද මේ ණය ගෙවා ගන්න පරිතරමට හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ කොටසේ වංචාව කොහොමද කියලා දේශීය ඉංජිනේරුවොත් කියනවා. මොකද මේ පාර කිලෝමීටර් 32.3ක් 32.8ක්. එහෙනම් මේකේ 12.8ක් දැන් හදන්නේ RDA එක. RDA එක 12.8 දැන් ඒක හදනවා. ඒතර ඒගොල්ලෝ ඒකට යන වියදමත් එක්ක දේශීය ඉංජිනේරුවෝ සමාගම්වල මේකට ගණන් හදපුවා තියෙනවා. ඒගොල්ලෝගේ ගාණ බිලියන 180යි මේ පාරට.
ඒ නිසා මේක මේ කවුරු හරි මොකක් හරි කියනවා නෙමෙයි. අඩුම ගානේ රටක මේ චීන සමාගමක් කියමුකෝ අපි. පැත්තක දාන්න එක ටෙන්ඩර් කරුවේ කාවට පස්සේ තරඟයක් නැහැනේ. දෙක චීන සමාගමක් ජනාධිපතිට ලියලා තියෙන්නේ මට නෙමෙයිනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලිව්වට පස්සේ මේක පිළිබඳ විමර්ශනයක් කරලා මේක ගැන බලලා එහෙනම් ආපහු ටෙන්ඩර් කැඳවීමක් කරන්න ඕන. ආපහු මේක ටෙන්ඩර් කඳනලට තේරෙයි මේ වංචාවේ තරම කොච්චර සහ මේකට කරන්න ගියේ මොකක්ද කියන නිසා රටේ ජනතාව මේක තීරණය කරයි. මේ ටෙන්ඩරේ ගියොත් එහෙම වෙන්නේ කෝටි 16400ක් රටේ සල්ලි හොරකම් කරන්න හදන ප්ලෑන් එක නවත්තලා දෙවෙනි වර ටෙන්ඩර් දාපුවාම පෙනෙයි ඇත්ත මේකේ ගාන. මේක බිලියන 180ට කරන්න පුළුවන් කියලා දේශීය ඉංජිනේරුවෝ කියනවා. මේකේ 12.5ක් කරන අය කියන්නේ. මේ නිකන් අය නෙමෙයි. දැනට මේකේ මුල් කොටස කරන අය. ඒ නිසා මම කියන්න ඕනේ මේ සමහර ඒවා අපිට කතා කරන්න පුළුවන් කවුරු හරි කියලා දීපුව නිසාම නෙමෙයි. මේවා පිළිබඳව සංඛ්‍යාත්මකවත් කරුණු කාරණා දැනගෙන මේ කියන්නේ. සහ කැබිනට් නෙගෝෂියේෂන් කමිටි එක මොකද්ද? තාක්ෂණික කමිටි එක මොකද්ද? ඒ වගේ ක්‍රියාවලිය මොකද්ද කියලා මට ආපහු අලුත් පාඩම් කරන්න බෑ. ඒ නිසා මම මේ කියන්නේ මේක පිළිබඳව මේක ප්‍රොසෙස් එක ගිහිල්ලා තියෙනකොට චීන සමාගමට මේ ලිපිය ජනාධිපතිවරට ලියන්න යනකොට චීන සමාගම කොහොමද දන්නේ ලංකාවේ කොන්සෝටියම් එකේ මිල බිලියන 374.4යි කියලා. අහන්න එපා ගෙනල්ලා. චීනෙත් එක ලොකු ගනුදෙනු කරනනේ මම පහුගිය ජනවාරි මාසේ ඩොලර් බිලියන 1.2ක් දුන්නා. මිලියන 1200ක් දුන්නානේ. බඩු ගේන ණයට. ඒතර අහන්න එපා ඔයගොල්ලෝ අපිට මෙච්චර උදව් කරන මිනිස්සු කොහොමද මේක හොයාගත්තේ බලන්නකෝ මෙච්චර හොරකමක් කරන අහනවද? නෑ. මේ හොර බෙදාගත්ත මේසෙට වැඩේ අවුල්ුණා කන්න කටේ දාගන්න බැරි වුණා. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකට. මේ බෙදන්න ඡන්දෙට සල්ලි හොයන්න ගහපු ගේම් එක. ඒ නිසා අපි මේ මතු කරන කාරණේ කියන්නේ දැන් අපි මෙතන කතා කරපු කාරණා තුළ තිබුණානේ. ඔව් ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඩොලර්? අපේ රටේ ඩොලර් වෙන ක්‍රම තියෙනවා. අපනයන ආදායම තියෙනවා. විදේශ සංක්‍රාම වෙනවා. ඊට පස්සේ අපේ සංචාරක ව්‍යාපාරය වෙනවා. ඊට අමතරව ණය හා ආධාර ගන්න ඒවා තියෙනවා. ඒ නිසා මේ දෙගොල්ලම පහුගිය අවුරුදු 20ම සැලකුවොත් පියල් 2005 දී අපේ රටේ ණය තිබ්බේ රුපියල් බිලියන 2226යි. කෝටි 2,22,600යි. එතෙන් සිට ගත්තාම 2014 වෙනකොට මේක 8,500 දක්වා වැඩි වෙනවා. 2014 ඉඳන් 2019 වෙනකොට 13,500 දක්වා වැඩි වෙනවා. 2019 ඉඳන් 2021 ඔක්තෝබර් වෙනකොට මේක 17,344යි. මේක 18,000 එස්ටිමේට් එක. මේ අතුරු මාස දෙකත් එක්ක ගත්තාම 2022 අවුරුද්දේ අපේ රටේ විදේශ ණය ගෙවන්න තියෙනවා රුපියල් මිලියන ඩොලර් මිලියන ගත්තොත් 6,800ක්. අපි ජනවාරි මාසේ 500 ගෙව සවරින් බොන්ඩ් එකක් ජූනි වල තියෙනවා 1000ක තව සවරින් බොන්ඩ් එකක් ඊට අමතරව මාසයකට ඩොලර් මිලියන 300ක ණය ගෙවනවා අපි. ඩොලර් මිලියන. එතකොට රටක් මේ මොහොතේ මුහුණ දෙන අර්බුදයට උත්තර හොයන්න යද්දී අපි විශේෂයෙන් බලන්න ඕනේ අපිට එන්න තියෙන ඩොලර් ආදායම් කොහොමද රැකගන්නේ කියලා. දැන් ආණ්ඩුව සමත් වුණා නම් 2021 මැයි මාසේ සිට දෙසැම්බර් මාසේ වෙනකොට අපේ රටට ලැබිය යුතු විදේශ සංක්‍රාම බිලියන 2.05කින් එහෙම නැත්නම් රුපියල් ඩොලර් මිලියන 2,055කින් අඩු වෙලා තියෙනවා. ඇයි? මේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිවල වැරදි ක්‍රියාමාර්ග. වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ ඩොලර් ගස් බඳින්න බෑ අපිට. වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ. ඒ නිසා මේ ආර්ථිකය ඇතුලේ අනුගමනය කරපු ආර්ථික උපාය මාර්ගය කබ්‍රාල් මහත්තයා කිව්වා අපිට ඩොලර් මිලියන 35000ක් එන්න තියෙන මිතයි. ඒ නිසා අපිට ඩොලරේ පාලනය කරන්න පුළුවන් කියලා. මේකේ ප්‍රතිඵලය. මේකේ ප්‍රතිඵලය අද වරායේ තියෙන කන්ටේනර් 1300ක් බඩු ගෙනාපු නැව් පෙට්ටි. සමහර පෙට්ටි මේක බාලා යන්න අනිත් ඒවා ගොඩ බාගෙන යන්න බැරි නිසා සමහර නැව් ලංකාවේ නාවික සේවාවල් වල ඉන්න සමහර ආයතන ලංකාවට එන එක නවත්තලා තියෙනවා. ඉතින් මේක තමයි ඇත්ත ප්‍රශ්නේ. කලමනාකරණය හොඳයි නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් කල්තියා දකින්න අපිට එන අරුබුදේ. කල්තියා අපිට එන අරුබුදේ දැක්කහම ඒ කල්තියා දකින්න අරුබුදේ කලමනාකරණය කරන්න අපි තීරණ ගන්නවා. අන්න ඒකට අනුව තමයි අපි ඒ කලමනාකරණය කරන්න ඕනේ. හැබැයි ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් අපි අද අනුගමනය කරන ක්‍රියාමාර්ගය ෆේල් තමයි. ඒ වෙන මොකොත් නිසා නෙමෙයි අපිට එන්න තියෙන ඩොලර් මිලියන 2000ක් අඩු වුණාම පියල් අපි තව 2000ක් හොයන්න ඕනේ. 2021 අවුරුද්දේ අපේ රටේ ආනයන වියදම වැඩි වෙලා 128කින්. අපනයන ආදායම වැඩි වෙලා 124කින්. නේ 24කින් වැඩි වෙලා. එතකොට ඒවත් එක්ක ගත්තාම අපිට ලැබෙන්න තියෙන ඩොලර් ටික අඩු කරගත්තාම මේ අරුබුදයට අපි මුහුණ දෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. මේ අරුබුදයට අපි මුහුණ දෙනවා. ඉතින් ඒ අරුබුදයට මුහුණ දෙන එක මග හරින්න ආණ්ඩුවට ක්‍රියාමාර්ග නැහැ. නිසා විපක්ෂයට වැඩ පිළිවෙල නැහැ කිය ගිහිල්ලා හරියන්නේ නැහැනේ. දැන් අපිට තියනවා කියලානේ ගත්තේ. අපි තමයි හොඳටම කරනවා කියලානේ ගත්තේ. ඒ නිසා මේ ගත්ත ක්‍රියාමාර්ග ඇතුලේ අපි යෝජනා කරලා තියෙන්නේ ආණ්ඩුව ආර්ථික සැලැස්ම ඇතුලේ අසමත් වෙලා තියෙන්නේ දුරදැක්මක් නැතුව නෙමෙයි වැඩ කරේ. පොහොර ප්‍රශ්නෙට මැදිහත් වෙච්ච එකෙන්ම පේනවා ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග මොකක්ද කියලා. දෙක දැන් අපිට කියන්න උත්සාහ කරන්නේ මේ අපේ රටේ වාහන හදන්න හදනවා කියලා. පියල් අපේ රටේ වාහන හදන්නේ කොහොමද? අපේ රටේ වාහන එකලස් කිරීමට අවශ්‍ය කරන කර්මාන්ත මොකක්ද තියෙන උපකරණ හදන. ටයර් ඇරුණා මොනවද තියෙන්නේ?
බොහොම පොඩි පොඩි වයර් හානස් එක හදන තැන් තියෙනවා. කාබන් ෆිල්ටර් එක හදන තැන් තියෙනවා. ඉතින් මේවට ගත්තට පස්සේ අපි පිට රටින් ගෙනල්ලා හදන්න වෙන්නේ. වාහන ගෙන්නන එක අපි නැවැත්තුවා නම් රයිට්. ඒකට අදාළව අපිට ඊළඟ ක්‍රියාමාර්ගයක් තියෙනවා. හැබැයි අපි පිට රටින් ගේන සමහර භාණ්ඩ නවත්තන්න ඕන කාලයක් තියෙනවා. ඒවා පිළිවෙලක් අනුව නවත්තන්න ඕන. ඒ අපේ රටේ ආර්ථිකය සකස් කරගන්න. හැබැයි අපිට අද මොකද වෙලා තියෙන්නේ? අපි අවසන් අද චීනෙන් ණය ගන්න චීනෙන් බඩු ගේන්න. ඉන්දියාව ණය දෙන්න ඉන්දියාවෙන් බඩු ගේන්න. චීනෙන් බඩු ගේන්න ණය ගත්තාම චීනට දෙන්න ඕන විදිහට චීන සලකනවා මෙහෙරට. ඉන්දියාවට දෙන්න ඕන ඉන්දියාව සලකනවා මෙහෙරට. ඒ නිසා ඒකත් එක්ක ගත්තාම මේ ක්‍රියාවලිය ඇතුළේ අපි දකිනවා ආර්ථිකය ඇතුළේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා ආර්ථික කළමනාකරණයට ඉලක්ක හදන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි රටට එන්න තිබිච්ච ඩොලර් ටිකක් නැහැ. ණය වාරිකයක් කළමනාකරණය කරගන්න බෑ. රීෂෙඩියුල් කරගන්න බෑ. ලෝකේ මූල්‍ය ආයතන විශ්වාස කරන තැනට රටපත් කරගන්න බැරි වෙලා ආර්ථිකයේ ඍණ මට්ටමටත් ගෙනලා තියෙනවා මේ කොවිඩ් දැස්සේ ආපහු රටේ මිනිසුන්ගේ අපනයන ආදායම් වැඩි වෙලා කර්මාන්ත ශේෂ්ත්‍ර නිෂ්පාදන වැඩි වෙලා ඒ ඔක්කොම වෙලා තියෙද්දි වැටිලා තියෙනවා. ඒ නිසා විපක්ෂයක් හැටියට අපි කියන්නේ ඔව් වැඩ පිළිවෙල අපිට තියෙනවා. ඒ වැඩ පිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ජනතාවත් අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට වැඩ පිළිවෙල දෙන්න නෙමෙයි. ආණ්ඩුව පිළිගන්න ඕනේ දැන් තමන් අසාර්ථකයි නම් අසාර්ථකයි කියලා. එහෙම නැතුව අර ගම්මන්පිල ඇමතිවරයා එක වෙලාවක කියනවා විදුලිය තුන් පාරක් කපුවොත් ආණ්ඩුව අයින් වෙන්න ඕන කියලා. දැන් විදුලිය දවස ගානේ තුන් පාරක් කපනවා. දවස ගානේ අයින් වෙන්න ඕන ආණ්ඩුව. ඉතින් ඒ නිසා මේ කියන්නේ ඒකයි. ඒ නිසා රට මෙතෙන්ටපත් කරේ ආණ්ඩුව මිස ජනතාව නෙමෙයි. ඒ නිසා ජනතාවගෙන් ආණ්ඩුව සමාව ගන්න ඕනේ රට මෙතෙන්ටපත් කරාට. ඔබ අලිත් කැලමන දේශපාලන කතාව සුදිය සමග අප සිවුන සහවසන් වටේ ප්‍රවේශ වන්නේ. ඔබ දන්නවා සිවුන සහවසන් වටේ විනාඩි 2ක කාලයක් පමණයි සභිකයෙකුට ලැබෙන්නේ හරස් ප්‍රශ්න හෝ බාධා කිරීම වලින් තොරව. එහි කතා කර දේ සම්පින්දනය කරන්නටයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම අප විශේෂයෙන් මිල්ලා සිටිනවා මෙහි මතුවුණු කාරණාවකට යම් උත්තරයක් ලබා දීම සමග සම්පීඩනය සිදු කරන්න අලුත් කාරණාවන් මතු නොකොට කියා වසන්ත සමරසිංහ මැතිතුමට ඔබතුමන්ට අවස්ථාව. ඔපියල් අවසාන වශයෙන් කියන්න ඕනේ ආණ්ඩුව කොච්චර උත්සාහ කළත් මේ අර්බුදයේ කොවිඩ් නිසා කියලා නැහැ. ආසියාවේ සියලු රටවල් පෙළ ගැස්සුවට පස්සේ ආර්ථික වර්ධනයන් අත්පත් කරගෙන තියෙනවා. ආර්ථිකයන් වර්ධනය වෙලා තියෙනවා. ඒ වෙනුවට ලංකාවේ ආර්ථිකය ඍණ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඒක විසින් විතරක් නෙමෙයි ආණ්ඩුව අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති කෘෂිකර්ම ප්‍රතිපත්තියේදී ඒ වගේම කර්මාන්ත ප්‍රතිපත්තිවලදී පෞද්ගලිකාංශය විසින් ගත්ත ක්‍රියාමාර්ග වලට අරුණට පස්සේ ආණ්ඩුව කරේ බදු ගහන්න එකයි දඩ ගහන එකයි තමයි. නිසා අද මේ රටේ පෞද්ගලිකන් සේවකයා රාජ්‍ය සේවකයා ඇතුළු අර්ධ රාජ්‍යන් සේවකයන්ට හිමි අරමුදල් වලින් බදු ගහන්න පනත් ගෙනාව ඇර ආණ්ඩුව සැලසුම් සකස් කරගෙන ආර්ථික වර්ධනයට අදාළ මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. ඒ වගේම අපි කියන්න ඕනේ මේ ලයිට් කපන එක ASCII අපේ රටේ ළමයි උසස් පෙළ ලියන. නිසා අඩුම තරමේ ආණ්ඩුව කල්පනා කරන්න තිබුණා මේක කළමනාකරණය කරලා මේ උසස් පෙළ විභාගය අවසන් වෙනකම්වත් දරුවන්ට මේ අවස්ථාව දෙන්න. අද ඒ දරුවෝ බරපතල පීඩාවට පත් වෙලා තියෙනවා. නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවෝ දෙන්නෙක් ඉන්නවා. අපි කියන්නේ අඩුම තරමේ මෙන්න මේ කාරණේ මේ පුළුවන් නම් මේ දවස් ටික ෂිෆ්ට් කරලා මේ උසස් පෙළ ළමයිට මේක ඉවර කරන්න දෙන හිත නිදහසේ මේ කාරණේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි ඊටාම් පැහැදිලිව කියන්න ඕනේ අපි මේ අවුරුදු ගණනාවක් තිස්සේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියේ ඛේදවාචකය තමයි අපි අද මේ අත්විඳින්මින් තියෙන්නේ. ඒ නිසා මේ රට පාලනය කරපු පාලකයන් මේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය අද අපේ රටේ ආදායම ණය පොලිය වාරිකය ගෙවා ගන්න බැරි මට්ටමකට වැටිලා තියෙද්දී අවුරුද්දකට බඩු ටික ගේන ඩොලර් ටික හොයාගන්න බැරි තැනකට වැටලා තියෙද්දී අඩුම තරමේ පිට රටින් එන ඩොලර් ටික වැඩි කරගන්න ඒකට අවශ්‍ය කරන උත්තේජනය හදන්න අපි අසමත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සංචාරක ව්‍යාපාරය වගේ ලෝක ආකර්ෂණය දිනා ගන්න විශාලම සංචාරක මධ්‍යස්ථානයේ බවට පත් කරන්න පුළුවන් රට අපි තවමත් ධනගාමින් බඩගාමින් තමයි මේ කියන්නේ. ඒකත් 99%ක්ම පෞද්ගලිකාංශයේ මැදිහත් වීම මිස රජයේ මේක වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ. එනිසා ඒක වෙනුවෙන් කියලා ගත්ත ක්‍රියාමාර්ගය ඇතුලේ කටුනායක ගුවන්තොටුපොළේ දාපු PCR කරන එකත් අවසානයේ පෞද්ගලිකාංශයන් තැනට මේක පත් වුණා. ඒ නිසා අපි තාම පැහැදිලිව කියන්න අපි වැඩ පිළිවෙලක් රට ඉදිරිපත් කරලා තියෙන වැඩ පිළිවෙලත් එක අපි ඉස්සරහට යනවා. ඒ වගේම කියන්න ඕනේ. කියන්න ගත්තර මේ රටේ පුරවැසියන් ලෙස හැම කෙනෙකුටම ඉන්ජෙක්ෂන් එකක් ගන්න අයිතිය තියෙනවා. මොකද මේ ආණ්ඩුවේ සල්ලි නෙමෙයි මේ රටේ ජනතාවගේ සල්ලි. අනුර කුමාර දිසානායක ඉන්ජෙක්ෂන් එක ගහගෙන කියන්නේ හොරෙන්. අර හිත සන්තෝෂ කරගන්න කිව්වට. බොහොම පැහැදිලිව ජනතාවට තියෙන අයිතියම පාවිච්චි කරලා ඉන්ජෙක්ෂන් එකක් ගිහිගෙන පොලිමේ ඉඳලා ගහගෙන ආවා. හැබැයි ඔය එක නායකෙක්වත් රටේ මිනිස්සුන්ට ගහන්න කලින් ගෙනාපු ඉන්ජෙක්ෂන් හොරෙන් ගෙවල් වලට ගෙනල්ලා ගහගත්තා වගේ නෙමෙයි. තමන්ගේ නායකයෝ ගැන ලැජ්ජ වෙන්න ඕනේ. අපි අපේ නායකයෝ ගැන ආඩම්බර වෙනවා. ජනතාවත් එක්ක ගිහලා ඉන්ජෙක්ෂන් එක ගහගත්තා. හොරට ගෙවල් වලට ගෙනල්ලා ඉන්ජෙක්ෂන් එක ගහන නිසා මේ වෙනුවෙන් අපි පෙනී ඉන්නේ නිසා තමයි රට හදන වැඩ පිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා. ජනතාවට අපි ඒකත් එකතු වෙන්න කියන ආරාධනය මේ රටේ ජනතාවට කරන්නේ. විරංජායතරික මන්ත්‍රීතුමනි ඇත්තටම පියල් විශේෂයෙන්ම මේ රටේ ජනතාව දන්නවා මේ පහුගිය කාලේ කොරෝනා වසංගතයේ වෙලාවේ විපක්ෂීන් අනුර කුමාර දිසානායකලා ඒ වගේම සජිත් ප්‍රේමදාසලා හැසුරුනේ කොහොමද කියලා. එන්නත ලබා ගත්තේ මොන විදිහටද කියලා.
අපිට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ පාක්ෂිකයට හරි එන්නත ගහගන්න කියලා ඔය කටවල් වලින් කිව්වනම් අපි ඊටාම අගය කරන්න තිබ්බා. හැබැයි එහෙම නැතුව මිනිස්සුන්ට එන්නත ලබා දුන්නේ. ඒ විතරක් නෙමෙයි. සංචාරක ව්‍යාපාරයට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පහුගිය කාලේ මේ සියලු දෙනා එන්නත් කරණය කරලා මේ රට අරින් ඇරලා සංචාරකයන්ට විවෘත මේ ලෝකේ සියලු දෙනාට සංචාරය කරන්න පුළුවන් රටක් බවට පත් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ දැවැන්ත දුර දැක්ම සහිත වැඩපිළිවෙලත් එක්ක. ඒ වගේම තමයි මෙතුමා කියනවා මේ වාහන එකලස් කරන්න මෙහෙ තව මොනවත් නැහැ. ඒක එතුමා දැනගන්න ඕනේ. එතුමා විතරක් නෙමෙයි ඒ සියලු දෙනා. මොකද මේ රටේ අපි මේ වගේ නිෂ්පාදන පටන් ගත්තේ නැත්තම් අපි මේ වාහන එකලස් කරන්න ඕනින්දා වාහන ගෙන්නන්න නැවැත්තුවේ නෑ. අපේ රටේ ආර්ථික අර්බුදය විසඳ ගන්න අපි ගත්ත තීන්දුව. ඒ වගේම තීන්දුවකදී ප්‍රතිඵලයක්. ඒ වගේම තමයි වාහන නිෂ්පාදනය සඳහා මේ වෙනකොට ලංකාවේ RSS රබර් එක තමයි ලෝකෙම පිළිගත්ත එන්ජින් මවුන්ට් එකකට සුදුසු රබර් එක. අද ඒ සියලු නිෂ්පාදනත් එක්ක මේ වෙනකොට මේ කාරණා ගොනු වෙලා අද ඊටාම ඉක්මනින් අපි මේ රට තුල නිෂ්පාදනය කරන වාහන පිට රටවල් වලට අපි අපෙන් අපනයනය කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි ඉන්නවා. ඒ වගේම තමයි මෙතුමල්ලාගේ මොනවද ප්‍රතිපත්ති? මෙතුමල්ලා කිව්වේ එතුමල්ලා ආපු ගමන් පාසල් 10000න් 5000ක් වහනවා කිව්වා. හරි? එතකොට මේ රටේ අහිංසක දරුවන්ට යන්න තියෙන පාසල් ටික අහිමි කරනවා. ඒ විතරක් නෙමෙයි රට විරුවගෙන් ඩොලර් 500ක් ගන්න ඕනි කිව්වා. එතකොට රට ගිහිල්ලා මහන්සි වෙලා දුක් විඳින අර අහිංසක ජනතාවගේ ඩොලර් 500ක් ලබා ගන්න එක තමයි මෙතුමල්ලාගේ සැලැස්ම. ඒ වගේ කිසිම ක්‍රමවේදයක් නැති අපි දන්නේ මේ පහුගිය කාල සීමාව එක දිගටම විපක්ෂයේ අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස මොකද කරේ? රාජපක්ෂවරුන්ගේ ඇද හොයපු එක රාජපක්ෂවරුන් කෑවේ මොකද්ද බිව්වේ මොකද්ද වැසිකිලි ගියේ කොහොමද කියන එක හොයන එක ඇරෙන්න වෙන කිසිම ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් විපක්ෂයට නැහැ කියන එක මේ රටේ සමස්ත ජනතාව පැහැදිලිව තේරෙනවා. හොයලා බැලුවොත් කිසිම තැනක බලන්න කාට හරි චෝදනාවක් මඩක් එල්ල කරනවා ඇරෙන්න විපක්ෂයෙන් අපි දැක්කේ නැහැ කිසිම වැඩපිළිවෙලක්. කිසිම ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් නැති විපක්ෂයක් අද මේ රටේ තියෙන එක සමස්ත ජනතාව පිළිගන්නවා. නායකයෙක් පත් වෙන්න නායකයෙක් තෝරගන්න බැරි කිසිම වැදගැම්මකට නැති විපක්ෂයක් තියෙන කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ස්තුතියි ඔබතුමාට අජිත් මාන අපර මන්ත්‍රී. ඇත්තටම මේ දුර දක්නා නායකත්වය කියලා කිව්වනේ. මේ දුර දකින්නකොට මේ දැන් අදත් දීවරයෝ උද්ඝෝෂණය කරනවා ඉන්දියන් කට්ටිය ඇවිල්ලා මාළු අල්ලගෙන යනවා කියලා. මම කියන්නේ එතකොට මාළු ටික අරන් ගියාම අපි මාළු ගේනවා අන්තිමට අපේ ඩොලර් ටික යනවා. මේ මාළු ටික එක්ස්පෝර්ට් කරලා ඩොලර් ගන්න පුළුවන් වෙලාවෙනේ ඉන්දියන් දීවරයන්ට ඉඩ දීලා තියෙනවා මේ ණය ගන්න ඕනේ හින්දා. අපේ මාළු ටික අරන් ගිහලා අපේ මිනිස්සු අතරමං වෙනවා. අන්තිමට ඒ දීවරයෝ ඒ මාළු ටික එක්ස්පෝර්ට් කරලා අපිට දීලා ඩොලර් ටික අරගෙන අපිට ණයට දෙනවා. මම කියන්නේ දුර දකින්න නම් ඕවා දකින්න ඕනේ. පෝර ප්‍රශ්නේ දුර දකින්න නම් දකින්න එපා දෙයියනේ. අද මේ එළවලු මිල අහස උසට යන්නත් හාල් නැති වෙන්නත් හාල් පිටරටින් ගෙන්නන්නත් ওই දුර දක්නා නායකයා ගත්තු පැය 24න් ගත්තු තීන්දුව නිසානේ දුර දක්නා නායකයාගේ දෙන අර බලන්න සිමෙන්ති හිකය ඉදිකිරීම් සියල්ලම ටයර් එකක් ගන්න නෑ ටයර් නෑ අද මාකට් එකේ. එතකොට ওই දුර දක්න මිනිහා දැක්කේ නැද්ද? මේ ඉන්න මිගලන් කරත් ඔය දුර පෙන්නන්න තිබ්බනේ. පාන් පිටි නෑ, බේකරි වැහිලා. පාන් පිටි නෑ, කිරි පිටි නෑ. ළමයින්ට බොන්න දෙන්න කිරි පිටි නෑ රටේ. දුර දැක්ක මිනිහා දැක්කේ නැද්ද? ගෑස් පිපුරුණා. සංයුතිය වෙනස් කරලා. හැබැයි සභාපතිගේ පඩිය ලක්ෂ 35යි. මාසේ පඩිය ලක්ෂ 35යි. ඉතින් දුර දක්න මිනිහා මේවා දැකලා හැදුවේ නැත්තේ ඇයි? මෙතකොට මේ බංග්ලාදේශයේ, ඉන්දියාව, පාකිස්තානයේ ඒගොල්ලන්ගේ සංචිත ටික වැඩි කරගෙන. ඒතකොට ඒ දුර දකින්න නැද්ද? අනිත් බලන්න මේ ලයිට් කපන එකෙන් කොච්චර ආර්ථික හානියක්ද කියලා. දැන් විදුලි බිඳ වැටීම නිසා දවසක් බිඳ වැටුනහම 3600ක් දවස් තුන 3600ක් කෝටි. රටේ ආර්ථිකය කොච්චර කඩන් වටනවාද? අඩු ගානේ විදුලියයි ඩීසලුයි රටේ තියෙන්න ඕනේ. පෙට්‍රල් ඉන්ධන ටිකයි. දැන් බලන්න වැඩට යන මිනිස්සු කීයක් මග රස්තිය දුනොත් බස් මග නවතිනවා. කාර් පොලිමේ, ත්‍රී වීල් කට්ටිය පොලිමේ ඉන්න උන්ට පැයක් දුවන්න නැහැ. දවසේ වැඩි වෙලාවක් පොලිමේ. ඉතින් මම කියන්නේ මේ රටේ මෙහෙම තියෙද්දි ආර්ථිකයක් හදන්න පුළුවන්ද කියන ඒ ඇස්සේ හොරකම් කිරිල්ල. මේ දුර දකින මිනිහා හොරකම් කරගෙන වත්තන්න බෑ. PCR කට්ටල මගඩියකුත් කෝටි 13ක් ගැහුවා PCR කියන මේ පත්තරේ තියෙන්නේ. PCR කට්ටල වලින් ගහලා. ඊට පස්සේ කොරෝනා වසංගතයක් කරගෙන මේ කවුද කියන්නේ? නියෝජ්‍ය සොලිසිටර් ජනරල් රජේ
රජයෙන් කියන තුන් ගොල්ලක් කොරෝනා වසංගතය කරගෙන. අපි අවසන් කරමු. මම කියන්නේ මේ වගේ රට හොරකම් වලට සුදුලුණු හොරකම මේ පහුගිය කාලේ වෙච්ච ටික දැන් එනවනේ එළියට එනවනේ පැන්ඩෝරා පේපර් වලින් එනවා. අපිට බංග්ලාදේශෙන් ණයට දුන්නට වඩා අපේ රාජපක්ෂ පවුලේ කෙනෙක්ගේ සල්ලි තියෙනවා පිටරට තැන්පත් කරලා. ඒතකොට ස්විස් බැංක් එකේ දැන් ඊයේ පෙරේද එළියට ආවා අපේ 9 දෙනෙක්ගේද කොහෙද සල්ලි තියෙනවා කියලා. දැන් මං කියන්නේ මේ රටේ සල්ලි ඩොලර් පුද්ගලයෝ ගාව තියෙනවා. රටටයි නැත්තේ. මේගොල්ලෝ හොරකම් කරලා පැත්තකට අරන් ගිහිල්ලා. ඉතින් ඒකිට මම කියන්නේ ඔය දුරදක්නා නායකයට කියන්නකෝ අපි තරහ නැහැ අපිත් උදව් කරන්න සම්පූර්ණ උදව් කරන්න. මේ මොකයි රට කොට ගන්න ඕනේ. දැන් අර දේශපාලනය කරන වෙලාව පැන්න. දැන් තියෙන රට හදාගන්න. දැන් මිල ස්ථායි කරන රුපියල් මිලියන 21705ක් ඉතුරුනා. එදා ඩීසල් පෙට්‍රල් මිල ලෝක වෙළඳපොලේ අඩු කරන්න ලංකාවේ අඩු කළේ නැහැ. රුපියල් මිලියන 21705. ඒකට වෙච්ච දේ මොකද්ද? මම කියන්නේ මේ රට විනාශ කරන අපිට සහතිකයක් දෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස කියන්නේ හොරකම් කරන නායකයෙක් නෙමෙයි. ඇත්තටම DS සේනානායක, දඩි සේනානායක, සිරිමාව බණ්ඩාරනායකලා, SWRD බණ්ඩාරනායකලා, චන්ද්‍රිකා කුමාරතුමාලා හොරකම් කළේ නැහැ. නමුත් මේ රාජපක්ෂ ආවට පස්සේ තමයි හොරකම් කිරීම ආරම්භ වුනේ. සමාවෙන්න. ඔබතුමාගේ අවස්ථාව. සල්ලි අච්චු මෙතුමා කිව්වා සිමෙන්ති හිඟයක් තියෙනවා අරවා මේවා කිරිපිටි ඔක්කොම දැන් කිරිපිටි ගෑස් අරවා මේවා තිබුණා හිඟ ඒක යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒ වගේම සිමෙන්ති හිඟයත් පියාල් ලබන මාර්තු වලින් පස්සේ අඩු වෙනවා. මොකද අපේ රටේ සමාගමක් ආරම්භ කරනවා. දැන් ඒකේ සිමෙන්ති නිෂ්පාදනය ලංකාවටම ලබා දෙන්න පුළුවන් මට්ටමට ඒක බොහෝ වෙලාවට මාර්තු වල විවෘත කරනවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඉවර වෙයි. තවත් දේශීය විවිධ අංශවල දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන, දේශීය භෝග ටික වර්ධනය කරන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් යන්නේ. හැමදේම පිටරටින් එනකන් නැව් වෙනකන් බලන් ඉන්නේ නැතුව. ඒ වැඩපිළිවෙල අපි ළඟ තියෙනවා. ඒ වගේම මෙතුමාලා මේ චීන ලිපියක් ගැන මෙතුමා ලිපියක් ඉදිරිපත් සමාගමක. හැබැයි මේ චීන රටේ නෙමෙයි. තානාපති කාර්යාලයක් නෙමෙයි. වැරදියට අපි කවුරුත් හිතා ගන්න ඕනේ මේ සමාගමක් විතරයි. මෙතුමාලා දැන් පහුගිය සමාගමක් ඇවිල්ලා කුණු මෙතුමාලා කියන විදිහට පොහොර නැවක් දෙන්න හැදුවා. එතකොට මේ පොහොර නැව ඒ බාන්න දුන්නා නම් ඒ වෙලාවේ මෙතුමාලා එතකොට අපිට ජොස් කිව්වා දානවා කියලා. දැනුත් ඒක කියනවා. හැබැයි දැන් මේ ඉල්ලීම ලිපියට විතරක් දෙන්න කියනවා. කන්න ඕන වුණාම කබරගුවා තලගුවා කරගන්නවා කියන්නේ ඒකයි. මෙතුමාලාට එක වෙලාවකට චීන සමාගමක් හොඳයි අනිත් වෙලාවට චීන සමාගම වැරදි. මං කියන්නේ වැරද්දක් තියෙනවා නම් දෙකේම වැරදි. නමුත් ඇමතුමා කියනවා තාම මේවා සම්පාදන මට්ටමේ තියෙන මේ ටෙන්ඩර් පාර දීලා නැහැ. ඒ නිසා වැරද්දක් වෙන්න දෙන්නේ නැහැ කියන කාරණේ. ඉතින් ඇමතුමා කියන දේ ගැන අපි විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම මෙතුමා කියන්නේ හැදුවා මේ ණය අරගෙන අපේ ආණ්ඩුව මේ වැඩ කරන්නේ. අපේ ආණ්ඩුව තමයි අධිවේගී මාර්ග ගුවන් තොටුපළවල් වරායවල හදලා රටේ ගත්ත ණය තිබුණ බවට රටට දීලා තියෙන්නේ. ඒක කන්න නෙමෙයි අරන් තියෙන රටේ සංවර්ධනය. ඒක පේනවා. හැබැයි මෙතුමාලගේ ආණ්ඩුව බිලියන 5500ක් ගත්තා. කරපු දෙයක් පේන්නේ නැහැ. මෙතුමාලගේ ආණ්ඩුව අවුරුදු 5කට ගත්ත එක මහින්ද මහත්තයා අවුරුදු 10කටත් ඒට අඩුවෙන් ගත්තේ. ඉතින් ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ කරපු දෙයක් රටේ තිබුණා 7.3ක ආර්ථික වර්ධනයක් වේගයක් ගෙනාවා. ඒ වගේම අවුරුදු 30ක් තිස්සේ තිබුණු යුද්ධය අවසන් කරලා රටේ සංවර්ධනය ගෙනාවා. ඒ වගේම මෙතුමාලා ජනතා විමුක්ති පෙරමුණේ අපේ මිත්‍රයා වසන්ත මහත්තයා පහුගිය දවස්වල දිගටම මේ රටේ වැඩ කරන ජනතාව කුලප්පු කරගෙන හිටියා. ඒ ජනතාවගේ අර්ථ සාධක අරමුදල මං කොල්ල ගන්න හදනවා අධිභාරයක් ගහලා කියලා. හැබැයි ඒක අද බොරු වෙලා තියෙනවා. අද අපේ මුදල් ඇමතුමා කැබිනට් එකට සහ රටට කියලා තියෙනවා ඒ අධිභාරයක් අර්ථ සාධක අරමුදලෙන් හෝ ඒ වගේම සේවා නියුක්ති අරමුදලෙන් ගන්නේ නැහැ කියන කාරණා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අධිභාරයක් අරන් සාමාන්‍ය ජනතාවට බදු මුදල් අවශ්‍ය වෙන රටේ සංවර්ධන සාමාන්‍ය ජනතාවට ලබා දීලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඒ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ රකින්න දැන් උත්සාහ කරන්න කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි රටක් විදියට ආපු ගමන් මගේ කිසිවිටක මේ රටේ ජනතාවට හිතාමතා හානියක් කරන්න ගිහිල්ලා නැහැ. යම් ප්‍රශ්න ටිකක් දැන් මේ අර්බුදයේ මැද්දේ යම් ප්‍රශ්න ටිකක් නැතුව නෙමෙයි ඒ ප්‍රශ්න වලට අපි හැමතිස්සෙම විසඳුම් හොයන්න උත්සාහ කරනවා. ඒ වගේම මෙතුමා මතු කරා මේ වෙලාවේ මතු කරා මේ ඉන්දියාවෙන් මාළු අල්ලන් යනවා කියලා. මේ මාළු අල්ලන් යන එක අද ඊයේ කන්නේ මේ දීර්ඝ කාලන එකක්. ඒ මාළු අල්ලන් නේනවා ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්නවා. ඒගොල්ලෝ අරන් යනවා. අපේ අයත් යනවා වෙන රටවල් වලට එහෙම අත්අඩංගුවට අරන් දෙගොල්ලෝ අතර බේර ගන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ ණය ගැනීම සඳහා ඒගොල්ලන්ට මාළු අල්ලන්නේ දීලා නැහැ. පට්ටපල් බොරු කිව්වා. ඒ වගේම මෙතුමා කිව්වා ස්විස් බැංකු පැන්ඩෝරා පත්‍ර අරව මේවා මේ ආණ්ඩුවේ කවුරුවත් මේකට සම්බන්ධ වෙලා නැහැ. මේ වගේ පහුගිය කාලේ ලැම්බෝගිනි රස්තයන් අස්සේ ඉන්නවා කිව්වා ඩොලර් බිලියන් 18ක් තියෙනවා. ඒවා බොරු වුණා. ඒ නිසා තවත් ජනතාව අන්දන්න හදනවා බොරු කියලා. ඒ වගේම මෙතුමාලාගේ කාලෙත් ඔය ගෑස් එකට ලිට්‍රෝ එකේ සභාපති ඔය මුදලම අරන් තිනවා. ආයි මේ අපි දුන්න එක නෙමෙයි දිගට තිබුණ එක. ඒකට අපි කැමතිත් නැහැ ඒක වෙනස් කරන්න කියලා අපේ മന്ത്രിවරුම තමයි ඉල්ලීම් කරේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා
ආණ්ඩුවක් විදියට ජනතාවගේ ප්‍රශ්න හඳුනගෙන තියෙනවා අඩුපාඩු ඇති අහිට මෙහිට අඩුපාඩු තියෙන ඇමතිවරුත් ඇති. හැබැයි අපි සමස්තයක් විදියට රටේ ජනතාවගේ අවශ්‍යතාවන් වලින් යම් දෙයක් මේ තියෙන අර්බුදයේ මැද්දේ කළමනාකරණය කරමින් ජනතාවට සහන් දෙන්න උත්සාහ කරන වෙලාවක් ඒ වගේම විදුලිය කැපීම සම්බන්ධව අදත් අපේ අධ්‍යාපන ඇමතුමා කිව්වා ඊයේ කැබිනට් එකේ ඉල්ලීමක් කරලා තියෙනවා මේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව හිතලා මේ වෙලාවේ නවත්තන්න කියලා. මේ අර්බුදයේ බරපතල නිසා තමයි තව දින කීපයකට වඩා මේක තියෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය සහ රටේ ජනතාවගේ ඒ තියෙන අපහසුතාවයන් ගැනලා අපි ඉතා ඉක්මනින් විදුලිය කප්පාදු කිරීම නවත්තන්න ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග අරගෙන රටේ අනුකූල ප්‍රශ්න විසඳන්නත් රජයේ විදිහට මැදිහත් වෙනවා කියලා බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම අද දවසේ අප කැලණිමඩ දේශපාලනයේ කතාව සුළුවේ තුල සංවාදයට ලක් කළේ පවතින දේශපාලන තත්ත්වයේ සහ වර්තමානයේ වඩාත් අපට තදින් දැනෙන කාරණාවන් පිළිබඳව ඒ වගේම ඒවා හෙට දවසට කෙසේ බලපාවිද යන කාරණා පිළිබඳවත් අපි බොහෝ විට මතු කරමින් සංවාද කරගත්තා. අද දවසේ සංවාදයේ සඳහා එකුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මන්ත්‍රීතුමනි, ඒ වගේම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරුම මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිනන් ජයන්තිලක මන්ත්‍රීතුමනි, ඒ වගේම ජාතික ජන බලවේගයේ නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මැතිතුමනි, ස්තුතියි සියලු දෙනාටම අද දවසේ සුදී සමග එක්ුණාට අපි අද දවසේ සමගන්නේ ලබන සතියේ කැලණිමඩ දේශපාලනයේ කතාව සුලිය සමග පවතින දේශපාලන තත්ත්වය අප සංවාදයට බඳුන් කොට විග්‍රහ කරගමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.